අද කීවෙනි වැඩසටහනද? 20යිනේ. සති 20ක් ගෙවිලා ගියා. සති 20ට වැඩි ඔක්කොම බැලුවොත් උගන්නන්න බැරි වෙත් එකත් එක සති 25ක් විතර. එතකොට පින්නතුනි දින 175. කොහාටද අපි ලං වුනේ? මරණයට ලං. කොහාටද ලං වුනේ පින්නතුනි? මරණයට ලං වුණා. නැවත ඒ දින 175න් කිසිම දවසක අපිට ජීවත් වෙන්න පුළුවන් කම නැහැ. ඒ සියල්ලම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ආවුස අවසන් කරලා පින්නතුනි අපි මරණයට ලං කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මරණය ගැන කල්පනා කළ අප්‍රමාදී වෙන ආකාරය සාමින්වහන්සේලා කීප නාමකින් බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම්කිසි ධර්ම දේශනාවක් කළේ දේශනාවේදී ප්‍රශ්නයක් වශයෙන් මතු කරනවා ඔබ වහන්සේලා කොච්චර අප්‍රමාදීව වාසය කරනවද කියලා. එක්තරා සාමින්වහන්සේ නමක් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නම් දවසක් තිස්සේම මගේ මරණය දවසක් තිස්සේ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට කල්පනා කරලා තමයි කියනවා මං කුසල් දහම් රැස් කරන්නේ. ඒ ස්වාමින්වහන්සේ මොකද්ද කියන්නේ දවසක් තිස්සේ මගේ මරණය ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් කියලා අප්‍රමාදීව තමයි මං කුසල් දහම් කරන්න කියනවා. තවත් ස්වාමින්වහන්සේ නමක් කියනවා මට භාග්‍යවතුන් වහන්සේ දවසක් තිස්සේ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි වරුවක් ඇතුළත මගේ මරණය සිද්ධ වෙන්න ඒ විදිහටයි මම අප්‍රමාදී වෙන්න කියනවා. මේ දෙන්නගේ වැඩිම අප්‍රමාදී කවුද? වරුවක් ගැන වරුවක් තිස්සේ මරණය වෙන්න පුළුවන් කියන. තව ස්වාමින්වහන්සේ නමක් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට වරුවක්වත් නැහැ. ඒ කියන්නේ පැයක් ඇතුළත මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලායි මම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. තවත් ස්වාමීන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතට ගත්ත බත් පාත්‍රයක් කලඳනකොට මේ බත් පාත්‍රේ වළඳන්න කලින් වුණත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලායි මම අප්‍රමාදීව කටයුතු කරන්නේ. ඒක අඩු කාලයක්. තවත් ස්වාමීන් වහන්සේ නමක්ගෙන් ඇහුවා මේ ස්වාමීන් වහන්සේ කියනවා කටට ගත්ත බත් පිට මට ගිල ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ තරම් අඩු කාලයකදී මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. සමහරට බත් ගිලින අවස්ථාවේ කොයිතරම් මරණයටපත් වෙලා තියෙනවා. නිසා මේ කටේ හපන බත් පිට ගිලෙන්න කලින් මරණයටපත් වෙන්න පුළුවන් කියලායි මම අප්‍රමාදී වෙන්නේ කියලා. තවත් ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඉහළට ගත්ත ආස්වාසය නැවත පහළට හෙලන්න වේද කියලා දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. අන්න ඒ ආකාරයටයි මම අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඇත්තටම සත්වයේ ජීවත් වෙන්න පින්නතුනි හුස්මක් ගන්න. හුස්මක් ඇතුල් වෙනකොට හුස්මක් පිට වෙන කාලයක් විතරයි සත්වයට ජීවත් වෙන්න පුළුවන්. යම් දවසක උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න බැරි වෙන්න පුළුවන්. පහළට හෙලපු හුස්ම උඩට හෙලන්න බැරි වෙන්න පුළුවන්. කවදාක හරි ඒ දේ සිද්ධ වෙනවා. අන්න ඒ තරම් කාලයක වමනයි මගේ ජීවිතේ රැඳෙන්නේ කියලායි භාග්‍යතුන් වහන්සේ මම මරණය ගැන කල්පනා කරමින් අප්‍රමාදී වෙන්නේ කියලා. දැන් ආනාපාන සති භාවනා වගේ වඩන යෝගීන්ට වටිනවා මේ ආකාරයට කල්පනා කිරීම. මොකද එතකොට එයා මරණය බලාපොරොත්තුෙන් ආස්වාස ප්‍රාස්වාස දැනගන්නකොට එයාට වෙන අරමුණු වලට හිත යන ගතිය නැති වෙලා යනවා. දවසක් තිස්සේ ප්ලෑන් කරන කෙනාට දවසක් තිස්සේ හිත විසිරෙන්න ඕන තරම් කටයුතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේකට ලකුණු දීමක් කරනවා. මේ මුල් 4 දෙනාම හරියට අප්‍රමාදී නැහැ කියනවා. එයා අප්‍රමාදී වාසය කරන්නේ නැහැ කියනවා. එහෙනම් දවසක් තිස්සේ මරණය ගැන වෙන්න පුළුවන් කියලා කුසල් දහම් කරන කෙනාත් හරියට අප්‍රමාදී නැහැ කියනවා. එයාත් ප්‍රමාදයි කියනවා. කවුද ප්‍රමාද නැත්තේ? කටට ගත්ත බත් පිට ගිලින්න කලින් මරණය සිද්ධ වෙන්න පුළුවන් කෙනා අප්‍රමාදී කෙනා. එයා මරණය ගැන ඊට වඩා ගැඹුරට කල්පනා කරලා තියෙනවා. ඒ වගේම අනිත් කෙනා තමයි ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතලා කුසල් දහම් රැස් කරන කෙනා. එහෙනම් පිළිත අපි මේ සතියෙන් සතිය මරණය කල්පනා කිරීමත් මොකද්ද? අප්‍රමාදී ස්වභාවය. සත්‍යයට සතියක්වත් ජීවත් වෙන්න පුළුවන් කමක් ආස්වාස ප්‍රාස්වාස කරන කාලයක් පමණයි සත්‍යයට ජීවත් වෙන්නේ. යම් දවසක හොඳටම තේරුම් ගන්න ඉහළට ගත්ත ආස්වාස ප්‍රාස්වාස පහළට හෙලන්න බැරි වෙන්න පුළුවන්. පහළට හෙලපු ආස්වාස ප්‍රාස්වාසය ඉහළට ගන්න බැරි වෙන දවසක් එනවා. අන්න ඒ ආකාරයේ පින්නතුනි එච්චර ඉක්මනින් මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා කල්පනා කළා අකුසල් දුරු කරලා කුසල් දිනු කරන තැනක තමයි කියන හොඳටම අප්‍රමාදී කියලා කියන්නේ. ඒ අතින් බලනකොට අපි අප්‍රමාදීද ප්‍රමාදයිද? ප්‍රමාදයි. ප්‍රමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වීම මොකක්ද? මරණයට මුලක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයද හඳදානි භික්කවේ ආමන්ත්‍යාමි. මහණෙනි මම ඔබ අවසන් වශයෙන් අමතනවා. වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. හේතුඵල හේතුන්ගෙන් හටගත සියලු සංස්කාර ධර්මයන්ම නැසී වෙනසී යනවා. ඒ නිසා ප්‍රමාදයටපත් වෙලා පසුතැවිලි වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අන්තිම බුද්ධ වචනේ ඒක තමයි. ඒ කියන්නේ මොකද අපි ප්‍රමාද වෙන්න ප්‍රමාදෙන් අපිට හිතන තව කාලයක් අපිට තියෙයි. තව කාලයක් අපිට තියෙයි. තව කාලයක් අපිට තියෙයි කියලා හිතනවා.
ඒ හිතනකොට පොරෝ පාරක් ඇදුණා. මොකද වෙන්නේ? ඒ වෙලාවේ යන්න වෙන්නේ. අයිත් අර ඉහළට ගත්ත හුස්ම ආයි පහළට හෙලා ගන්න කාලයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ සිදුවීම් වෙනෝනේ ඕන තරම් ලෝකෙ. ඉතින් ඒ වගේ එකක් අපිටත් ඕන වෙලාවක වෙන්න පුළුවන් පින්නත. අනිදිසියෙන් පය යනකොට දැන් ඊයේ අද එනකොට දැක්කා ඊයේ එක්කෙනෙක් වැදිලා හයිවේ එකේ එතනම මරණයටපත් වෙලා. අපි දැක්ක මේ ළඟදි දවසක වාහන 4 එක දිගට වැදිලා සම්පූර්ණ ලේ වාහනවල. එතකොට පින්නතුනේ ඒ ආකාරයේ කවදාවත් එයා හයිවේ එකේ ගිය කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නමුත් එයාට සමහරට ගෙදර වෙන්න මරණයෙන් වෙන්න පුළුවන්. ඒ තරම් අපිට මරණය සිද්ධ වෙන්න පුළුවන් සෑහෙන සාධක මේ පරිසරයේ හැමතැනම තියෙනවා. මම හැමදාම කියන කාරණයක් තමයි මට හරි පුදුමයි මේ පින්නතුන් හැමදාම දකින්න ලැබීම. මෙච්චර මැරෙන්න පුළුවන් සාධක තියෙදි මේ ලෝකේ බලන්න ඩෙන්ගු මදුරුවෙක් කෑවොත් මොකද වෙන්නේ? හරියට කෑවොත් ඉවරයි. වාහනයක වැදුනොත් මොකද වෙන්නේ? හරියට වැදුනොත් ඉවරයි. වසක් විසක් කැවුනොත් මොකද වෙන්නේ? ඒත් ඉවරයි. කවුරු හරි නිින්දෙදි බෙල්ල කැපුවොත් මොකද වෙන්නේ? ඒත් ඉවරයි. පොරෝ පාරක් වැදුනොත් මොකද වෙන්නේ? හරියටම ඒත් ඉවරයි. එතනින් ගියාට පස්සේ තව පින්නතුනි මොකක්ද? තව කොච්චර මැරෙන්නේ? හරියට පය පැටලලා හරියට ඔළුව වැදුනොත් මොකද වෙන්නේ? බාත් รู ම් එකේ හරි ඒත් ඉවරයි. මෙච්චර හැම පැත්තෙම මැරෙන්න පුළුවන් සාධක තියෙදි කොහොම හරි බේරගෙන අරගෙන එනවනේ. කොච්චර ලොකු වාසනාවක්ද? ඒකට පින්නතුනේ ඒ සියලුම මැරෙන්න පුළුවන් සාධක වලින් මෙච්චර ලෝක හදිරි බෝම්බයක් ඇදුනොත් ඒත් ඉවරයි. නේ? ඒ නිසා පින්නතුනේ ඒ ආකාරයේ හදිසි අකුණක් ඇදුනොත් ඒත් ඉවරයි. කන්දක් නාය ගියොත් ඒත් ඉවරයි. එච්චර මැරෙන්න පුළුවන් සාධක තියෙදි අපිට මහා පුදුම වාසනාවක් තියෙනවා තාමත් මේ ජීවිතේ පණකෙන්ද ගැට ගහ ගන්න. හැබැයි කවදක හරි පින්නතුනේ වාසනාව ඉවර වෙන දවසක් එනවා ඊට කලින් කුසල් දහම් දිනු කරගන්න මරණය ගැන කල්පනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද මරණය ආවට පස්සේ ආයිත් හිතලා වැඩක් නැහැ. ඒ හිතලා වැඩක් නැහැ පින්නතුනේ. අනන්ත ආකාශයට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මහා සාගරයේ මැදට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. කන්දේ තියෙන ගල් ගුහාවකට ගියත් මරණයෙන් ගැලවෙන්න මේ ලෝකේ කොහේ ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. ඒකට මේ ජීවිතේ පින්නතුනේ මරණාසන්න අවස්ථාවට එනකොට තියෙන විශාල අත්දැකීම. ඒක ලස්සන උපමා කතාවක්. මේ පින්නතුන් අහලත් ඇති. පින්නතුනේ එක්තරා සිය කෙනෙක් ඉන්නවා. එයා තරුණ කාලේ ඉඳලම මේ නැව්වල පිරිසුදු කිරීම කටයුතු තමයි කරන්නේ. එහෙම තමයි උපමා කතාවේ තියෙන්නේ. නැව් පිරිසුදු කරන එක තමයි එයාගේ රාජකාරිය. ඉතින් ඒ ක්ලීනින්ග්ස් ඒක තමයි ජොබ් එක. ඉතින් මෙයා ඒ සංචාරක නැව්වල විටින් විට ඒ නැව්වල පිරිසුදු කිරීම කටයුතු සඳහා සාගර ගමන් වල යෙදෙනවා. එතකොට පින්නතුනේ එක්තරා නැවක හිටිය ලෝක ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් එක්තරා නැවකදී ඒ සීයට මුණ ගැහෙනවා. එයා ලෝක ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. ඉතින් මේ සීයා කැඩිච්ච ඉංග්‍රීසි වලින් ලංකාවේ කෙනෙක්නේ කොහොම හරි මහාචාර්යවරයාත් එක්ක කාමරේ පිරිසිදු කරන්න ගියාම හිතවත්කම ගොඩනගා ගන්න. විශාල නමක් ඒ මහාචාර්යවරයාට මුරු නැවේ ඉන්න සියලුම දෙනා ගරු කරනවා. ලෝක ප්‍රසිද්ධයි. දකින සංග්‍රහවල පොත්වල මහාචාර්යවරයාගේ නම සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ සීයාත් එක දවසක් මේ මහාචාර්යතුමාත් එක්ක හිතවත් වෙලා ඉතින් මහාචාර්යතුමා අහුව සීයා කොහෙද? ලංකාවේ. මහාචාර්යතුමා කොහෙද? ප්‍රංශේ. ඔහොම එක දවසක් කතා බහ කරගෙන ඉන්න එක්තරා රාත්‍රී කාලයකදී මහාචාර්යතුමා අහන සීයගෙන් සීය දන්නවද සාගර විද්‍යාව? ඔව් මම දන්නවා. මොකක්ද සාගර විද්‍යාව කියන්නේ සීයේ? මෙන්න මේ පැත්තට ගියොත් ප්‍රංශයට යන්න පුළුවන් මේ නැවට. මෙන්න මේ පැත්තට ගියොත් ලංකාවට යන්න පුළුවන්. මෙන්න මේ පැත්තට ගියොත් එංගලන්තේ පැත්තට යන්න පුළුවන්. ඕක නෙවෙයි සීයේ සාගර විද්‍යාව කියන්නේ. ගැඹුරු මුහුදේ මේ තරම් පීඩනයක් තියෙනවා. මුහුදේ ආවාට ඇති වෙන්නේ මේ වෙලාවට. මුහුදේ භූකම්පන ඇති වෙන්නේ මේ වෙලාවට. මේවා ගැන සිය අධ්‍යයනය කරලා තියෙනවද? අනේ මම ওই කිසිම දෙයක් දන්නේ නැහැ. සීයේ මට කියන්න කනගාටුයි. සිය මුළු ජීවිතෙන් 4 එකක් නැති කරගෙනයි කියලායි මම හිතන්නේ. ජීවිතෙන් කීයක් නැති කරගෙනද? 4 එකක් නැති කරගත්තු කෙනෙක් කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ සිය බොහොම කනගාටුවෙන් එතනේ කතාවේ වහෙන් නිම වෙලා යනකොට කල්පනා කරනවා මේ මහාචාර්යවරයා ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. මේ මහාචාර්යවරයා මහා උගතෙක්. මේ මහා නැවේ ඉන්න අය පවා මෙයාට කොච්චර ගරු කිරීමක් කරනවද? මේ මහාචාර්යතුමා කියනවා මගේ ජීවිතෙන් 4 එකක් අපතේ ගිහිල්ලා තියෙනවා සාගර විද්‍යාව ඉගෙන ගන්න බැරුව. එහෙනම් මොකද? ඇත්තටම මගේ ජීවිතේ අපරාධ ගිය ජීවිතයක් කියලා දුකෙන් යනවා. අයිත් දවසක පින්නතුනි සන්ධ්‍යායාමේ මේ දෙන්නම විවේකයෙන් ඉන්නකොට අර සීයයි මහාචාර්යතුමා අතර යම් දෙබසක් යනවා. එතකොට මහාචාර්යතුමා අහනවා සීය දන්නවද කාලගුණ විද්‍යාව? දන්නවා මහාචාර්යතුමනි. මෙරු පිට වුණොත් වහින්න කිට්ටුයි. ඊළඟට මොකද්ද වෙන්නේ? දවල්ට හයියේ උදේට හයියෙන් පෑවොත් අනිවාර්යයෙන්ම හවසට වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයේ කඩි ඉක්මනට යනවනම් යම්කිසි ආකාර වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන්.
ඒ නිසා ඕක නෙවෙයි සීයේ කාලගුණ විද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ බොක්කේ මේ ආගේ අඩු පීඩන තත්ත්ව තියෙනවා. මෙන්න මේ පීඩනය නිසා තමයි මේ ප්‍රදේශවලට මේ කාලට ඍතු ભેද ඇති වෙන්නේ. අනේ මහාචාර්යතුමනි ඕවා ගැන නම් මම මීට කලින් අහලවත් නෑ. සීයේ කියන්න මට කනගාටුයි. ඇයි? ජීවිතේ තව 4න් 2ක්ම විනාශ වෙලයි කියලායි මට හිතෙන්නේ. සීයට කාලගුණ විද්‍යාව ගැනවත් සීය දන්නේ නෑ. මම කිව්වට මට සමා වෙන්න. ඔබ ජීවිතෙන් 4න් 2ක් විනාශ කරගත්තු කෙනෙක් සීය. මේ සීය බොහොම දුකෙන් යනවා මම කල්පනා කරනවා ලෝක ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. හැමදෙනාම ගරු කරන මහාචාර්යවරයෙක්. මේ මහාචාර්යතුමා කියනවා මගේ ජීවිතේ 4න් 2ක් අපතේ ගිහිල්ලා. මම තාරකා විද්‍යාව දන්නෙත් නෑ. කාලගුණ විද්‍යාව දන්නෙත්, සාගර විද්‍යාව දන්නෙත් නෑ. කාලගුණ විද්‍යාව දන්නෙත් නෑ. එතකොට පින්නතුනේ සීයා ඉතින් දුකින් යනවා. අයිත් ඔහොම කාලයක් ගත වෙලා යනවා. නැවත සීයා හා මහාචාර්යවරයා අතර සන්ධ්‍යා යාමේ පිළිසඳරක් ඇති වෙනවා. කතාව එන්නෙන්නම ගිහිල්ලා තරු ගැන කතා වෙන්න පටන් ගන්නවා. මහාචාර්යතුමා සීයගෙන් අහනවා සිය තාරකා විද්‍යාව ඉගෙනගෙන නැති නේද? මෙච්චර මුහුදු ගමන් වල බොහෝ කාලයක් මේ වැඩේ කරනව නේද? ඔව් මහාචාර්යතුමනි, අන්න අර දීප්තිමත් තරුව පැත්තට ගියොත් ප්‍රංශයට කිට්ටු වෙන්න පුළුවන්. මෙන්න මේ තරුව පැත්තට ගියොත් ආසියාව පැත්තට යන්න පුළුවන්. ඒක නෙවෙයි සිය තාරකා විද්‍යාව කියලා කියන්නේ. ඩෙනේ ප්‍රේගා අල්ටයා කියන තරු රටා මේ අහසේ තියෙනවා. ඒ තරු රටා එකතු වෙලා ඒ මන්දාකිනි හැදිලා තියෙනවා. ඒ තරු රටා වලින් මෙන්න මේ ඉතිහාසගත කතා සඳහන් වෙනවා. මේ ආකාරයට මෙන්න මේ ග්‍රහලෝක තරු වලින් වෙන් කරගන්නේ මෙහෙමයි. අනේ මහාචාර්යතුමනි, ඔය කිසිවක් මම දන්නේ සීයේ මට දුකෙන් වුණත් උඹට මේක කියන්න වෙනවා. ජීවිතේ 4න් 3ක්ම විනාශ වෙලායි තියෙන්නේ සීයේ. ජීවිතේ කීයක් විනාශයිද? 4න් 3. ඒ සීයා සාගර විද්‍යාව දන්නෙත් නැහැ, කාලගුණ විද්‍යාව දන්නෙත් නැහැ, තාරකයි. ඉතින් මේ සීයා යන ගමන් කල්පනා කරන අපරාධේ මගේ ජීවිතේ. මම මෙච්චර මේ වගේ මහාචාර්යතුමෙක් ඇසුරු කරන් ලැබුවේ මට කොච්චර වාසනාවක්ද. මේ මහාචාර්යතුමා සාගර විද්‍යාවක් දන්නවා, කාලගුණ විද්‍යාවක් දන්නවා, තාරකා විද්‍යාවක් දන්නවා. මම මේ කිසිම දෙයක් දන්නේ නැති නිකමෙක්. මගේ ජීවිතේ 4න් 3ක් අපතේ ගිහිල්ලා කියලා මේ මහාචාර්යතුමා කියනවා. ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ 4න් 3ක් අපතේ යන්න ඇති. ඉතින් මේ සිය බොහොම දුකෙන් කල්පනා කරගෙන ගිහිලා කොහොම කාලයක් නැවත මහාචාර්යතුමා හම්බ වෙන්නේ නැහැ ගොඩ කාලෙකදී. එක්තරා රාත්‍රියක සිය දුවගෙන ඇවිල්ලා දොරට තට්ටු කරනවා. මහාචාර්යතුමනි, open the door, open the door. ඇයි සිය මේ කලබලෙන් කෑ ගහගෙන එන්නේ? මහාචාර්යතුමනි, ඔබ මගේ හොඳම යාළුවෙක් නැවවලදී හම්බ වෙච්ච. ඔබ වගේ බුද්ධිමත් කෙනෙක් ඇසුරු කරන් ලැබීම මට කොච්චර වාසනාවක්ද. නැව ඉස්සරහා අයිස්කන්දක හැප්පෙන්නේ යන්නේ. මහාචාර්යතුමනි, ඉක්මනට සාගරයට පැනලා පීනන්න මේ ළඟට ඉතාලියට පීන ගන්න පුළුවන්. මහාචාර්ය සීයේ පොඩ්ඩක් ඉන්න. මම පීනන්න දන්නේ නෑ. මහාචාර්යතුමනි, මට කියන්න කනගාටුයි. උඹ මුළු ජීවිතේම විනාශ කරගත්තයි කියලායි මට හිතෙන්නේ. එතකොට පින්නතුනේ ඔන්න ඕක තමයි මරණාසන්නදී අපිට වෙන්නේ. අපි බොහෝ දේවල් ඒ වෙන වෙලාවට දැනගෙන ඉඳීවි. බොහෝ විද්‍යාවන් ගැන බොහෝ දේ අපි තුල අත්දැකීම් වශයෙන් තියේවි. නමුත් අවශ්‍යම දේ අපි දන්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ මොකද්ද? අපි මුළු ජීවිතේම විනාශ කරගෙනයි මරණයට යන්නේ. ඒ නිසා අපිට චිත්ත දමනයක් නොවිච්ච හිත ওই ආකාරයි. හිත යම්කිසි ආකාරයට දමනය කරගන්න පුරුදු වෙලා නැත්තම් මොන දේවල් ඉගෙනගෙන තියුණත් ඇති වැඩක් නෑ. ඒවයි වටිනාකමක් තියෙන ජීවත් වෙන කාලෙට. නමුත් අවසාන ප්‍රතිඵලයට ඒ තරම් අදාළ වෙන්නේ නෑ. අර මහාචාර්යතුමා සියල්ල දැනගෙන හිටියත් මුහුදු ගමන්ට අවශ්‍යම දේ දැනගෙන ඉඳලා නෑ වගේ තමයි. ඒ නිසා පින්නතුනේ අපි මරණය ගැන කල්පනා කරන් ඕනේ ඊළඟ දේ තමයි මැරෙන්න කලින් ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඒකට අනිවාර්ය චිත්ත දමනයක් අවශ්‍යයි. අපිට යම්කිසි ආකාරයකට දතක් ගලවනකොටත් ඉවස ගන්න බෑ කියලා හිත හේමේ විසිරෙනවා කියන්නේ එතන දරා ගන්න බෑ කියන්නේ අපේ හිත කිසිම දමනයක් නැහැ කියන එක පින්නතුනේ. ඒ වගේ සුළු වේදනාවකදී එහෙම දමනයක් නැත්තම් එහෙනම් මරණාසන්න වගේ වේදනාවලට අපිට කොහොම රොත්තු දෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඊට කලින් පින්නතුනේ අනිවාර්යෙන් යම්කිසි භාවනා ක්‍රමයකින් තමන්ගේ හිත ඒ අවස්ථාවට ඊට කලින් පුරුදු පුහුණු කිරීම අනිවාර්ය වැදගත් වෙනවා. නැත්තම් අන්ත අසරණ භාවයටපත් වෙනින් මැරෙන්න කලින් එවැනි දෙයක් හිතේ දියුණු කරගෙන හිත দমনය කරගන්න ඒක හොඳ උපමා කතාවක්. පින්නතුනේ ගිය සතියේ ඉගැන්වුවේ සිත හැසිරෙන ආකාර 89න් සිත හැසිරෙන ආකාර 8ක්. ලෝභයට හිත හැසිරෙන ආකාර 8ක්. ලෝභයේ ඉදිරියේ හිත හැසිරෙන ආකාර 8ක්. ලෝභ චෛතසිකය. දැන් මේ පිනවල හැමෝටම chart එක හම්බ වෙලා නැතුව ඇති නේද?
හැබැයි හම්බ වෙච්ච අය ගාව ඇතිනේ. හම්බ වෙච්ච නැති අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. ගොඩාක් ඉන්නවනේ. ඒ chart එක තිබුණා නම් ඇත්තට මේක හරීම ලේසි තේර ගන්න. කමන්නේ මේ පින්නතුන් පස්සේ කාලෙක මම ගන්න තැන කියන්න එතනින් එකක් ගන්න. එයා මං අද ඇහුවා ගහලාද කියලා ගේන්න. තාම ගහලා නැහැ කිව්වා. එතකොට පින්නතුනි මෙන්න මෙහෙමයි. මේ පින්නතුන් බලමු සිත හැසිරෙන ආකාර මම ක්‍රමවලින් කියා දුන්නා. ලස්සන මලක් දැකලා සතුටින් මේ මල කඩා ගන්න යන කෙනාට ඇති වෙන සිත මොනවද පින්නද? සතුටින් නම් මොකක්ද? සෝමනස්ස සහගතයි. මොන සහගතයිද? සෝමනස්ස සහගත. සහගත ඊළඟට පින්නතුනි කර්මඵලයේ අදහනවන දිට්ඨිගත විප්පයුත්තයි. මොන යුත්තයිද? මිත්‍යා දෘෂ්ටියට විරුද්ධයි. එයා තනියෙන් මේක හිතුනේ එහෙනම් මොකද්ද? අසංකාරික. අසංකාරික සිත් එකක් නෙවෙයි ගොඩාක් පහළ වෙනවා. සිතක් උපදින්නේ චෛතසික කීයක් ඇතුවද? 7ක් ඇතුව. අනිවාර්යෙන් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර කියන සිත චෛතසික 7ම උපදිනවා. ඒ මලට තියෙනවා කැමැත්තක්. එහෙනම් ඡන්දය උපදිනවා. ඒ මලට තියෙනවා ප්‍රීතිය. එහෙනම් ප්‍රීතිය උපදිනවා. ඒ මල ගැන තියෙනවා කල්පනාවක්. එහෙනම් උපදින විතක්ක විචාර. ඒ මලට පින්නතුණි තියෙනවා ඒ කඩා ගන්න අදහසක්. එහෙනම් වීරියක් උපදිනවා. ඊළාට මේ මලට තියෙන ආසා කිරීම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එහෙනම් උපදිනවා මොකද්ද? මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. මේක පින්නතුණි මොකද්ද මුල් වෙන්නේ? ලෝභය. එහෙනම් ලෝභයත් මේකත් එක්ක උපදිනවා. ඒතර එයා කියන අනාහාරය මන හරිය ලස්සනයි කියලා. ඒ අහගෙන ඉන්න කෙනාටත් ඒකට ආසාවක් ඇති වෙනවා. එහෙනම් මොන සාගතයිද? සෝමනස්ස සාගත, දිට්ඨිගත, විප්පයුත්ත, සසංකාරික හිත්. ඒක තේරුම තමයි සතුටින් කර්මඵල අදහන කෙනෙක් තවක් කෙනෙක්ගේ මෙහෙවීමක් නිසා යම් දෙයකට ආසාවක් ඇතිවීම. මේ චෛතසික ඔක්කොම ටික මේ සිතත් එක්කත් උපදිනවා. ඊළඟට පින්නතුනි අපි කියමු යම් කිසි කර්මඵල අදහන් නැති කෙනෙක්. දෙවියන් මේ සියල්ල අපිට දෙවියන් දුන් තෑගියේ කියලා අනුසතු වස්තුවක් සොරකම් කිරීමේදී ඇති වෙන සිත. සතුටින් නම් සෝමනස්ස සහගත. මොන සහගතද? සෝමනස්ස සහගත. ඊළාට යා කර්මඵල අදහන්න යන්නේ දිට්ඨිගත සම්පයුත්තයි. එහෙම ඒ හොරකම ගැන තනියෙන් අදහස ඇති වෙන කෙනාට අසංකාරිකයි. එයාගේ වචනේ අහලා ඊට කැමති වෙන කෙනාට සසංකාරිකයි. මොන කාරිකයිද? සසංකාරික. මේක ඔක්කොම එකයි සසංකාරික. මේ පින්නතුන් ගාවදී අභිධර්ම මාර්ගය පොතක් ගෙනල්ලා. එතන අභිධර්ම මාර්ගය පොතක් තියෙනවද? නැහැනේ. තියෙනවනේ චුට්ටක්ද? කාගාරික අභිධර්ම මූලික කරුණේ මාර්ගය. නැහැනේ. හරි. එහෙනම් නැත්තම් කවන්නේ තියෙනව නන්ද? ඊළඟට පින්නතුනි මෙහෙමයි. කිසිම සතුටක් ඇති වෙන්නේ නැහැ. නමුත් යම්කිසි ආකාරයකට යම්කිසි කේක් එකකට ආස කරන පුද්ගලයෙක් කර්මඵල අදහන සතුටකින් නැතුව යම්කිසි අපි කියමු කේක් එකක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්, බෑග් එකක් වෙන්න පුළුවන්. එහෙම ආසා කරන පුද්ගලයෙක්ට ඇති වෙන හිත මොන සහගතයිද? උපේක්ෂා සහගත. මොන සහගතද? උපේක්ෂා සහගත. කර්මඵල අදහන නිසා දිට්ඨිගත විප්පයුත්තයි. හිතන තනියෙන් නම් අසංකාරික. එයා තව කෙනෙක්ට ඒ විස්තරය කියනකොට එයාටත් ඒ ගැන හිතක් පහළ වෙනවා. එහෙනම් මොකද්ද? සසංකාරික. එයාටත් ඒ ගැන සතුටක් නැත්තම් මොන සහගතයිද? උපේක්ෂා සහගතයි. සසංකාරික සිත. ආවිති. මිත්‍රෙන් බලන්න මේක තියෙනවා මෙන්න මේක මට කියන්න. මිත්‍රයෙකුගේ ආමන්ත්‍රණයෙන් ගොස් නාට්‍යයක් බලා ප්‍රීතිවන්ත වුන්ට උපදනා සිත කුමක්ද? නේ? මිත්‍රයෙක්ගේ ආමන්ත්‍රණයෙන් යන්නේ. ඊළාට නාට්‍යයක් බලලා තමයි එක්කගෙන යන්නේ. ඒක බලලා ප්‍රීති වෙන කෙනාට ඇති වෙන සිත මොකද්ද? සෝමනස්ස සහගත. ඒක කර්මඵල අදහනවනම් දිට්ඨිගත විප්පයුත්ත සසංකාරිකයි. මොකද තව කෙනෙක්ගේ මෙහෙවීමක් නිසා. කුසල්ද අකුසල්ද? අකුසල්. මොන මූලිකයිද? ලෝභ චෛතසිකය. ආසාවක් නේ ඇති වෙන. ආසාව ලෝභයට කියන එක නමක් ආසාව. හිතවතෙක්ගේ ඉල්ලීම නිසා කැමැත්තක් නැති රසවත් ආහාර වළඳන කෙනෙකුට ඇති සිත මොකද්ද? එතකොට පිනත ඒක තාම ඒකත් පුළුවන්. හිතවතෙක්ගේ ඉල්ලීම නිසා කැමැත්තක් නැහැ. ඒ කියන්නේ සතුටක් නැහැ.
දැන් සිංහල අවුරුදු කාලේ කැවුම් කාලා අනේ මෙහෙනු කාලඵලයන් කියන්න පුළුවන්. එතකොට කාලා එපා වෙලා තින්නේ. නොකා බැරි කමට කනවා. රහයිද කියලා ඇහුව. එතකොට මොකද ඒ වගේ කෙනෙක්ට පහළ වෙන හිත මොකද්ද පින්නද? උපේක්ෂා සහගත. මොන සහගතද? උපේක්ෂා සහගත, දිට්ඨිගත විප්‍රයුක්ත, සසංකාරික සිත්. ඊළඟට අනුන්ට වඩා ලස්සන වීමේ බලාපොරොත්තු වේ. හොඳ ඇඳුමක් ඉතා ඕනෑකමින් මහත් සතුටකින් අඳින්න හොන්ට ඇතිවන සිත මොකද්ද? මේක තියෙනවනේ නිතරම. මොකක් සහගතද? සෝමනස්ස සහගත, දිට්ඨිගත, කර්මඵලයේ අදහනවන විප්‍රයුක්තයි, අදහන්නේ නැත්නම් සම්පයුක්තයි. විප්‍රයුක්ත අසංකාරික සිත්. Taman තනියෙන් නේද? මොකද්ද එතෙන්දි වෙන්නේ? එයාට වඩා මම ලස්සනට යන්න ඕන. එයා හංසෙක් වගේ යනවනම් මම මොනරෙක් වගේ යන්න ඕන. එහෙම හිතනකොට මොන මූලික සිද්ද ඇති වෙන්නේ? ලෝභ මූලික. කුසල්ද අකුසල්ද? අකුසල් සිත්. හරි. ඒ ටික ඒ වගේ තියෙන පොතේ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වශයෙන් අහලා. අවුරුද්දට බොන්න කැමති පුද්ගලයේ බාර් එකක් ගාවින් යනකොට පහළ වෙන සිත් මොනවද? නෑ මූණේ සතුටක් නෑ කියලා හිතන මොන සාගතද? උපේක්ෂා සහගත, දිට්ඨිගත, විප්‍රයුක්ත, කර්මඵලයේ අදහනවා විප්‍රයුක්තයි. අදහන්නේ නැත්නම් සම්පයුක්තයි. අසංකාරික හෝ සසංකාරික. අසංකාරික කියමු. දැන් වයිපුයි දරුවෝ ඉන්න ඉඳ ඔක කාටවත් කියන්න බෑ. තව යාළුවෙක් ඉන්නෝ එයාත් ඒකටම කැමති කෙනෙක්. ඒ අවුරුද්දට බාර් එක වහන්න කලින් මොකක් හරි කරනවද? එහෙම කියනකොට යාට පහළ වෙන සිත් මොනවද? උපේක්ෂා සහගත, දිට්ඨිගත, විප්‍රයුක්ත හෝ සම්පයුක්ත වෙන්න පුළුවන්, සසංකාරික සිත්. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ සිත් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් සිටින්න. ඊට පස්සේ අවුරුද්දට කෑම වේලක් ඇවිල්ලා කෑම රස විඳින ගමන් බෝතලයක් නැද්ද කියලා අහන කෙනාට පහළ වෙන සිත් මොනවද? මොන මූලිකයිද? ලෝභ මූලිකයි. කෑම රස විඳිනකොට පහළ වෙන්නේ ලෝභ මූලික සිත්. ඒ ගැන අහනකොට පහළ වෙන්නේ ලෝභ මූලික සිත්. ඒ ආකාරයට පින්නතුණිය. ඉතින් මේකට පරක්කුම වෙන්න ඕනේ. කේක් උනත්, කැවුම් උනත්, අචාර උනත් ඕන එකක් නිසා පහළ වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි වැඩි බලගතුව පහළ වෙන්නේ මොනවටද? අර වගේ දේවල් වලට බලවත්සේ චේතනාව පහළ. ඒක ගැන තමයි අද කියලා දෙන්න තියෙන්නේ. එහෙනම් මේ කියපු සිත් සිංහල අවුරුද්දට හොඳටම අඳුර ගන්න පුළුවන්. දැන් එන්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවද? එහෙනම් කමන්නේ. ඊළාට පින්නතුනි අපි යාළ මිත්‍යා දෘෂ්ටික දාන්‍යාගමික අය ඉන්නවා. ඒ වගේම බුදුදහමේ උනත් ඉන්නවා කර්මඵලයේ අදහන් නැති එහෙම අය ඉන්න ඕන තරම්. ඒ වගේ කෙනෙක්ට පින්නතුනි සතුටක් නැතුව ආහාරයක් රස විඳීමේ ඇති වෙන සිත මොකද්ද? කෙනෙක්ගේ උපේක්ෂා සහගත, දිට්ඨිගත විප්‍රයුක්ත, දිට්ඨිගත සම්පයුක්ත, අසංකාරික සිත්. එයා නිසා තව කෙනෙක්ට එහෙම සිත් ඇති වෙනවා නම් සසංකාරිකයි. දැන් ඔය ආකාර ලෝභයේ හිදිරියේ සිත කී ආකාරයකට හැසිරෙන්න පුළුවන්ද? 8 ආකාරයකට හැසිරෙන්න පුළුවන්. මේ හැම එකටම ලෝභය තමයි මුල් වෙන්නේ. මොකද්ද මුල් වෙන්නේ? ලෝභය. ආසාවක් තියෙන. ආසාව මුල් වෙන නිසා තමයි මේක ලෝභ මූලිකයි කියලා කියන්නේ. ඊළාට පින්නතුනේ මේතන තියෙන ලස්සන ධර්මයක්. එකක් තමයි දැන් මම මෙහෙම ඉස්සෙල්ලම කියන්න. හැම විටම මේ හැම සිතක් එකම පහළ වෙනවා චේතනාව. මොකද්ද පහළ වෙන්නේ? චේතනාව. හැම සිතක් එකම චේතනාව උපදිනෝනේ. චේතනාවෙන් සකස් කරනවා මේ සිතට අනුව ඕන විදිහට කර්මයක්. මොකද්ද සකස් කරන්නේ? කර්මයක්. මේ ලෝභ මූලික සිත් වලට හදන කර්මය කුසල කර්මද අකුසල කර්මද? අකුසල කර්ම. හැම සිතකටම මේකේ තියෙන හිත දවන තවන ස්වභාවයක් නිසා ඇති කරන්නේ මොන කර්මද? අකුසල කර්ම තමයි සකස් කරන්නේ. කුසල කර්ම නෙවෙයි. ඒ කියන්නේ අනාගතයේ දුක් විපාක ගෙනත් දෙන ගුණාගේ පිටිපස්සේ කරත්ත රෝධයෙන් වගේ එන බර ඒව තමයි සකස් කරන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ අකුසල කර්මය සකස් වීමේදී මේ සකස් වෙච්ච කර්මය අනාගතේ මොකද්ද දෙන්නේ? විපාක දෙනවා. මොකද්ද වෙන්නේ පින්නතුනි? විපාක දෙනවා. ඒ විපාක දෙන ඒවට කියන්නේ විපාක සිත් කියලා එක පස්සේ උගන්වන්න. විපාක ලම් වෙනවා. ඒක දැන් මේ සස් කරපු කර්මයේ ප්‍රතිඵලයට තමයි විපාකය කියලා කියන්නේ. අපි ප්‍රතිඵලයට කියන වචනයක් තමයි විපාකය. ඒ විපාකේට එන්නේ සැප විපාකයක්ද දුක් විපාකයක්ද? දුක් විපාකයක්. එතකොට පින්නතුනි මෙන්න මේ සිත් වලට සිත් පහළ වීමට අනුව විපාක අඩු වැඩි වීමක් තියෙනවා. මේ හැම සිතකින්ම ඇති වෙන්නේ දුක් විපාකයක්. මේ සෑම සිතක් නිසාම ඇති වෙන්නේ මොන විපාකයක්ද? දුක් විපාකයක්. නමුත් මේ දුක් විපාකයේ අඩු වැඩි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක මම පැහැදිලි කරන්නේ. හැම වෙලාවට පින්නතුනි අසංකාරික සිතට වඩා මොන සිතට වඩාද? අසංකාරික සිතට වඩා සසංකාරික සිතේ විපාකය අඩුයි. එහෙනම් අසංකාරික සිතේ විපාකය වැඩි. ඒක ධර්මතාවය. ඒ කියන්නේ පාපයට මුල් වෙන කෙනාට ලැබෙන විපාකය පාපයට එකතු වෙන කෙනාට ලැබෙන විපාකයට වඩා වැඩි.
අර කිව්වොත් හොරපොල් කන්න අදහස් එන කෙනාට ලැබෙන විපාකේ වැඩි දෙවනුවට ඇති වෙන කෙනාට වඩා. හැබැයි දෙන්නටම ලැබෙන්නේ සැපද දුකද? දුක් විපාක. ඒ විපාකේ පොඩි අඩු වැඩි බවක් තියෙනවා. ඒක තමයි මේ පැහැදිලි කරන්න යන්නේ. ඊළාට පින්නතුනි මොකක්ද? හැම වෙලාවෙම මිත්‍යා දෘෂ්ටික කෙනාට ලැබෙන විපාකයේ වැඩි සම්‍යක් දෘෂ්ටිකයාට වඩා. සම්‍යක් දෘෂ්ටිකයට උනත් මෙතෙන්දි දුක් විපාකයක් ඇති වෙන්නේ. නමුත් ඒ විපාකේ බරපතල වෙනවා මිත්‍යා දෘෂ්ටික. හැම විස්තික්ෂේම පින්නතුනි උපේක්ෂා විපාකයේ වැඩි සෝමනස්සයට වඩා. මේක ධර්මතාවය. මේ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ කර්ම විෂයෝ අචින්තියෝ කර්ම විෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පවට අනුබල දෙන කෙනාට මුලින්ම පව ගැන අදහස් ඇති වෙන කෙනාට විපාකේ වැඩි. ඒකට එකතු වෙන අයට. හැබැයි මේ හැම කෙනාටම ලැබෙන්නේ සැප විපාකයක්ද දුක් විපාකයක්ද? දුක් විපාක. මේක පින්නතුරු කියන්නේ මේ පාපේ අඩු යම්කිසි විපාක ශක්තිය අඩුවක් විතරයි. මේ කිසිම සිතක් පහළ වෙච්ච කෙනෙක්ට සැප විපාකයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේක අර ලස්සන ධර්මතාවයක් එලි කරගන්න පුළුවන්. මට මේ පින්නතුන් කියන්න දැන් මීට කලින් මේ DVD නාවලින් එහෙම බලලා තිනා ඒ අය පොඩ්ඩක් නිහඬව ඉන්න. මේක මම විස්තර කරලා තියෙයි DVD එකේ හොඳට. අනිත් අය මට කියන්න මොකක්ද? පවක් දැනගෙන කරද්ද පවක් වැඩි නොදැන කරද්ද පවක් වැඩි. ධර්මයේ දැනගත්ත කර පවක් කරොත් පව වැඩිද නොදැන කෙනාට වඩා. දැන කරගෙන කරොත් පව වැඩි. එහෙනම් හාමුදුර නම පව් කරන නම් පව වැඩිද අඩුයිද? ඇයි ධර්මයේ හොඳටම දන්නවා. ඒක තමයි. ඒකනේ අදහස. එහෙනම් පින්නොත් දැනගෙන කරොත් පව වැඩි නොදැන කරන කෙනාට වඩා. එහෙමයි මේ පින්නතු විශ්වාස කරන්නේ. නමුත් ධර්මතාවය සකස් වෙන්නේ මේ පැත්තට නෙවෙයි. ඒ අපි මෙතෙක් කල් හිතාගෙන ඉන්න විදියට නෙවෙයි ධර්මතාවය සකස් වෙන්නේ. දැන් පව ගැන දන්නේ නැත්te කවුද? මිත්‍යා දෘෂ්ටික කෙනා පව ගැන දන්නේ නැහැ. නමුත් එයාට විපාකය වැඩි. ඒක තමයි. දැන් අපි එහෙනම් මේ සිත්වලට අනුව බරපතල විපාකේ තියෙන්නේ කාටද? එහෙනම් ඒක මොකක්ද වෙන්නේ? උපේක්ෂා සහගත වෙන්න ඕන. මොන සහගත වෙන්න ඕනද? උපේක්ෂා සහගත. අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටික. එහෙනම් දෘෂ්ටිගත සම්පයුක්ත වෙනවා. එහෙනම් අසංකාරික. මේ සිතේ තමයි බරපතලම විපාක ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ මේ සිත් අටේ මේ සිත පහළ වුණොත් ආවේ වැඩිම දුක් වේදනාවට උරුමකම් කියන්නේ. එහෙනම් අඩුම විපාක ශක්තිය තියෙන්නේ මොකද්ද? එහෙනම් ඒක සෝමනස්ස සහගත වෙන්න ඕන. මොන සහගත වෙන්න ඕනද? සෝමනස්ස සහගත වෙන්න ඕන. ඊළාට මොකක්ද වෙන්න ඕන? දෘෂ්ටිගත විප්‍රයුක්ත වෙන්න ඕන. ඊළඟ එක තමයි අසසංකාරික වෙන්න ඕන. මේකේ තමයි දුක් විපාක අඩුම. හැබැයි දෙකේම දුක් විපාක තියෙනවා. අඩු වැඩි බවක් තියෙනවා. දැන් මේ ධර්මතාවයට අනුව මම කියන්නේ මේ පින්නතු තේරුණාද? තේරුණා. එහෙනම් ඊළාට තමයි නොතේරෙන අයට මම මේ ඊළාට තේරෙන්න කියන්නේ. ඔන්න බලන්න පින්නතු. අපි කොච්චර කිව්වත් මේ දේවාල ගානේ ගියාට ඔය රැවටෙනවා කියලා මේ පින්නතු යනවද නැද්ද? යනවා. වලල්ලක් නැතුණා මුද්දක් නැතුණා හතර මහා නිදාගන්නේ ලබා ගන්න ඕන නම් සිංහල අවුරුද්දට වතුර ටිකක් මතුරගෙන එනුණත් යනවද නැද්ද? යනවා. ඒක යනවා. මේ වගේ ගොඩාක් දුක් කරදර හම්බ වෙන වෙලාවක අපි දේවාලයකට යනවා. වැඩිපුරම යන්නේ අම්මලාද මහත්තුරුද? දැන් වැඩිපුරම යන්නේ ඕකට. අම්මලා මහත්තුරු යනවා නම් මොකද? අම්මලාට අහුවෙලා තමයි යන්නේ. මේක තමයි වෙන්නේ. දැන් ඔන්න ඔය ආකාරයට කොහේ හරි දේවාලයකට ගියා කියන්නේ යම්කිසි දේවගති තුමෙක් ගාවට හරි දේවතාවියක් ගාවට හරි ගියා. දේවතාවිය හොඳට ආරවුඩ වුණා. දෙමළෙන් කියලා යකඩ ගුළු ටිකක් මවල දුන්නා. කාටද දෙන්නේ? අම්මගේ අතට. දීලා කියනවා මෙන්න මේ ටික කරපන්. ඔය කියන්නේ කරන්න අනේ කරන්න කියන්නේ මොකද්ද? කරපන් මොකද්ද කියන්නේ? නමකුත් කියලා කියනවා. ගිහිල්ලා ওই ටික හොඳට රත් කළා. උඹේ මිනිස්සේ වැඩ ඇරලා එනකොට කියන්නේ නැතුව ඔක පීරිසියක තියලා අල්ලන්න දීපන්. උඹලට සතර මහා නිදාණය ලැබෙනවා. මේක දේව කැමැත්ත. මොන කැමැත්තද? දේව කැමැත්ත. ඉතින් දැන් මොකද කරන්නේ? මේ අම්මා ගෙදර ගෙනල්ලා යකඩ ගුලි ටික පොල් කටු අඟුරු දාලා උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගට රත් කරනවා. රත් කළා හවස වෙන මහත්තයා වැඩ ඇරලා එනවා පේනවා. දැන් මොකද කරන්නේ? පීරිසියක තියලා අරගෙන ඇවිල්ලා කියනවා අනේ මහත්තයෝ අල්ලන්නේ කියලා. අර මිනිස්සේ මොළව දෙයක් දන්නවයි. දැන් මොකද කරන්නේ? දඩාස් ගාලා අල්ලන. දැන් මොකද පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. ඊට පස්සේ දැන් කියනවා අනේ දැන් පොඩ්ඩක් ඉන්න මම ওই හුණු ටිකක් හරි ගන්නම් බුලත් විඩක් හරි කොටලා අතේ තියන්නම් කලබල වෙන්න එපා. ඔයා මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ලෝන්ස් ටික ඔක්කොම ගෙවා ගන්න පුළුවන්. දෙවියෝ අපිට ළඟදිම සතර මහා නිදාණය දෙනවා. මම මේක ඔයාට කිව්වේ නැත්නම් මේට කිව්වනම් ඔයා මේක අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. මේක ඔයාට දෙවියන් දුන්න දඬුවමක්. ඔයා මට ආපු දවස් ඉඳලා කරදර කරානේ. ওই කරදර කිරීම නිසා තමයි මේ ශ්‍රියාකාන්තාවට කරදර කිරීම නිසා තමයි අපිට මේ සතර මහා නිදාණය ලැබුණ නැත්තේ. දැන් ඒ ඔක්කොම කර්ම ඉවරයි. දැන් ඉස්සරහට ඒකේ විපාක ඔයාට ලැබුණා. දැන් ඉවසන්න. ඉස්සරහට අපි දෙන්නටම සතුටින් ඉන්න පුළුවන්.
දැන් අයිත් දැන් ඊළඟ දවසේම දේවාලයට ගිහින් කියන අපේ මහත්තයා ඇල්ලුවා. දැන් අපිට කවදද සතර මහා නිදානේ ලැබෙන්නේ? තවත් යකඩ ගුලි ටිකක් ඒ සමානවම මවල දෙන්න. කියන මේ සතර මහා නිදානේ ඔබලාගේ ගමටම ලැබෙන්න තියෙන දෙයක්. ඔබලාගේ පවුලට විතරක් ඔබ තව කටයුත්තක් කරන්න ඕන. ඔබ උදේ ඉඳලා යකඩ ගුලි රත් කරන බව අල්ලපු ගෙදර මිනිස්සෙට කියන්න. හවසට පීරිසියක තියලා ගේන බවත් කියන්න. ගෙන ආපු ගමන් කොහොම හරි අල්ලන්න කියන. අල්ලපු ගමන් අල්ලපු ගෙදරත් ගොඩ අපේ ගෙදරත් ගොඩ. හැබැයි යාට කියලා කරන්න තියෙන්නේ. කොහොම කරන්න තියෙන්නේ? කියලායි කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේ යකඩ ගුලි ටික ගෙනල්ලා අල්ලපු ගෙදරට උදෙන් ගිහින් මේ මෙන්න මේ දේවාලේ අර ඕගොල්ලෝගේ නැති වෙච්ච බඩුව හොයා දීපු දේවාලෙන් එහෙම යකඩ ගුලි ටිකක් දුන්නා. ඒක හොඳටම රත් කරනවා දවස් 30 කොහොම හරි පොඩ්ඩක් හරි අල්ලන්න. අල්ලපු ගමන් ඕගොල්ලොත් ගොඩ අපිත් ගොඩ. දැන් යා දන්නවද නැද්ද ඒව රත් වෙලා ගේන්නේ කියලා? දන්න. උදේ ඉඳලා එක දිගට හැන්ද වෙනකම්ම රත් කරනවා. රත් කල්ලි ඉවරලා ගිහිලා අල්ලපු ගෙදර මහත්තයටත් දෙනවා. තමන්ගේ මහත්තයට කියන්නේ නැතුව දෙනවා. අල්ලපු ගෙදර මහත්තයට කියලාම දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අල්ලන්නේ කියලා. දැන් අර කාගේද ওই ඇල්ලීමේදී වැඩියෙන් පිච්චෙන්නේ? දැනගෙන අල්ල කරපු කෙනාද නොදැන අල්ලපු කෙනාද? දැන් අල්ලපු ගෙදර මහත්තයෝ යකඩ ගුලි අල්ලන්නේ කොහොමද? අර අල්ලන්න ඕන කමටම අල්ලන්නේ යන්තම් පිච්චෙන්න අල්ලන්න. අර තමන්ගේ මහත්තයා මෙලෝ අන්තිලව්වක් දන්නේ දඩස් ගාලා අල්ලපු ගමන් මුළු අතම ඉවරයි. ඒතර වැඩිම හානිය වෙන්නේ කාටද? තමන්ගේ මහත්තයා. ඇයි යා දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ අන්න ඒ ආකාරයෙම තමයි. දැනගෙන ඊතර ධර්මතාවයක් තියෙනවා. එයා නොදන්න කම නිසා ඒක ස්ට්‍රස් ගාලා අල්ලනවා. දන්න කෙනා ඒක අල්ලන්නේ හරිම පරිස්සම්. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි අපි අර පැත්තට හිතුවට ධර්මතාවයේ තියෙන මේ පැත්තට. තවත් මම මේකට උපමාවක් කියන්නම්. ඒක සාමාන්‍ය සමාජයෙන් විස්තර කරනවා. අපි කියමුකෝ රජේ වැඩ කරන කවුරු හරි ඉන්නවා කියලා. මොනවා හරි උඩ ඉඳලා ගහලා පයිල් ටික හංගලා යටටත් ගහන්න chance එකක් එනවා වැඩ කරන අයට. දැන් යම්කිසි ලක්ෂ 10ක් විතර පන්න ගන්න තියෙන්නේ. හැබැයි අහුවෙන්නේ නැති බව හොඳටම දන්න. දැන් ওই වැඩ කරන තැන එක එක අදහස් තියන අය ඉන්නවා. මෙලෝ කර්මඵලයක් පිළිගන්නේ නැති අයත් ඉන්නවා, පිනපාව පිළිගන්න කට්ටියත් ඉන්නවා. දැන් අර කර්මඵලයේ පිළිගන්නේ නැති අය කියනවා මේක ගම්මු. අරගෙන ඉවරලා අපි බෙදාගමු. අර දැන් අනිත් කෙනාට හිතනවා අපි මෙච්චර දුප්පත් වෙලා මේ රජයේ සේවා බැනුම් අහා වැඩ කරන්නේ පෙර කරව පව් නිසා තමයි. ඉතින් මේක ගත්තොත් නැවත මගේ දේවල් නැති වෙන්නත් පුළුවන්. එයා පිනපාව විශ්වාස එයාට එහෙම අදහසක් එනවද නැද්ද? එනවා. ඉතින් ගෙදර ගිහිල්ලා වයිෆ්ට කියනවා මෙන්න මේ වගේ එකක් තියෙනවා. අපි ඉතින් පෙර දුප්පත් වෙලා ඉපදිලා තින්නේ පෙර සංසාරේ මේ වගේ හොරකම් කරපු නිසා තමයි. ගන්නවා මිනිස්සුયો ගන්නවා මේ දරුවන්ටත් කන්න නෑ ලෝන් ගෙවා ගන්නත් නෑ. ඔච්චර ඕ හිතලා වැඩක් නෑ. දැන් මොකද වෙන්නේ? අර මිනිස්සයා අකමැත්තෙන් නමුත් ගන්න හිතනවද නැද්ද? හිතනවා. දැන් ගිහිල්ලා ඊට පස්සේ අකමැත්තෙන් නමුත් ගන්න. දැන් ගත්තත් කල්පනා කරන මේ ගැනීම යහපත් දෙයක්. මේකත් කවදාක හරි මගේ දේවලු මේ ආකාරයට නැති වෙලා යන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ පව ගැන විශ්වාස හැබැයි ගන්නෙ මොකද? මොකද අර ආසාවක් තියෙනවා ඒකට. ඒ ආසාව නිසා ගන්නවා. හැබැයි ගත්තට ඒක වරදක් බව හොඳටම තේරෙනවා පිටින්. ඊට දැන් ඔක බෙදාගෙන දැන් ලස්ස දෙකක් හම්බුණා කියමුකෝ. ඉස්සෙල්ලාම ඊළඟ දවසේ පන්සලට දාන්නේ දීනම් හොඳට අරගෙන යනකොට ටිකක් අරයි යනවාද? හොඳටම අරයි යනවා. අනේ හාමුදුරනේ උඹ වහන්සේලා හරි මේක කාලා මගේ පාව පොඩ්ඩක් අඩු කරලා දෙන්න. කටින් කියන්නේ යෝගට් අයිස්ක්‍රීම් මේවා මේ වැඩි වෙනකොට අපි එහෙම හිතා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එහෙම නැත්නම් තා බෝධි පූජාවකුත් තියෙනවා. ඇයි දැන් මේක Taman දන්නව Taman අතෙන් උනේ වරදක්. ඊළඟට දන්නව යම් කිසි ආකාරයකට පිනක් කරොත් පිනකත් විපාක තියෙනවා. මගේ මේ වරද පොඩ්ඩක් හරි නිකන් ගෑවිලා යන්න කියලා කරනවා. එහෙම කරනවද නැද්ද? කරනවා. ඒ නිසා අපිට එතනින් මොකද ඇයි එහෙම කරන්නේ? එයා දන්නව යාතින් වරදක් සිදු වෙච්ච බව. අන්න ඒකයි තියෙනවා. මෙයා මිත්‍යා දෘෂ්ටි කෙනා ඔහොම හිතනවද? කවදා අනේ මේක දෙවියෝ දීලා තියෙන අපිට ගන්න තමයි. මේක ගන්න ඌ මහා වාසනාවන්තේ. එහෙම තමයි යා හිතන්නේ. එතනින්ම තියෙනවා ධර්මතාවයක් වශයෙන් යා ගීත කිසිම ආකාරයක කරපු වරද්දවත් තේරුම් ගන්නෙ නැහිනම් පිළිදේ බරපතල වෙන්නේ කවුද? පව ගන්න දන්නේ නැතුව කම් පාපයක් කරනවා. ඔහි බරපතල විපාක දෙන්නේ මේ සිත්වල නියාමයටත් අනුව. දැක්කනේ මිත්‍යා දෘෂ්ටිකයා පවපින ගැන දන්න කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඒ ආකාරයේ ඒ නිසා යාගේ සිතේදී විපාක ශක්තිය බලවත් වෙනවා. හැබැයි සම්‍යක් දෘෂ්ටිකයි කියලා පව් කරයි කියලා සැප විපාක ලැබෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඕන පවකට දුක් විපාක හැබැයි විපාක ශක්තිය අඩුවීමක් වෙනවා. එහෙනම් පින්නොතන එතනිනුත් තේරෙන අර බුදුරජාණන් වහන්සේ දස කර්මපතේදී භයානකම දේ වශයෙන් විස්තර කරන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටික චේතනාව. මොකද මිත්‍යා දෘෂ්ටිකයට තමන් කරන වරදවත් වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන්ගේ අදහස වෙනස් කරගන්න. දැනගෙන පව් කරන අයට විපාක ශක්තිය අඩුයි නොදැන කරන අයට විපාක ශක්තිය වැඩි. ඊට අපි හිතන්නේ කොහොමද? හොඳට ධර්මයේ දැනගත්ත කෙනෙක් පව් කරනවා ඌට තමයි වැඩිපුරම විපාක දෙන්න
ඕනේ. ඇයි එහෙම හිතන්නේ? ඒක ඉරිසියාවක් තියෙනවා. Tamanට අරයා ධර්මයක් දැනගෙන ඒක කරන කිරීම පිළිබඳව. හැබැයි ධර්මතාවය සකස් වෙන්නේ මේ පැත්තට නෙවෙයි. අර උපමාවෙන් උනත් තේරෙන්නේ ඒක තමයි. ගොඩාක් පව්කම් සිද්ධ වුණා නම් එයා කර්ම පව පින ගැන විශ්වාස කරනවා. එයාට කුසල් කරන්න ඌමනාවක් වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ගොඩාක් දැන් සමහර වෙලාවට එහෙම නොවෙන්න පුළුවන් මම නිකන් හිතලා කියන්නේ. තරුණ කාලේ කරන්න පුළුවන් වයසට යනකම් කරන්න පුළුවන් ඔක්කොම කළා අන්තිමට මොකද්ද ලංකාවේ මිනිස්සු කරන්නේ? මොකද්ද කරන්නේ? සිල් රෙද්ද ඇඳ ගන්නවා කියලා කියන්නේ මොකද්ද? ඔක වරදක් නෙවෙයි මොකද්ද? අන්තිම කාලේවත් පවට නැඹුරු වෙන්න දෙන්න හොඳ. දැන් වෙච්ච දේවල් වුණා. දැන්වත් කුසල් දහම් කරගත්තේ නැතුනොත් කරපු ඒ විපාක විඳින්න තියෙනවද නැද්ද? විඳින්න තියෙනවා. ඒ නිසා ඒක ඉවෙන් වගේ තේරෙනවා. ඒ නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් පින්කම් කරගන්න සමහර අය මහන්සි වෙනවා. එහෙම දෙයක්වත් දන්නේ නැත්තම් ඒ අය මොකද කරන්නේ? වයසට ගිහිල්ලා දේශපාලන සාකච්ඡාවක් දාගෙන ඉන්නවා. නැත්තම් මොකද කරන්නේ? මැච් එකක් බලාගෙන වයසට ගිහිල්ලාත් ওই ටික තමයි කරන්නේ. වෙන දෙයක් කරන්නේ නැහැ. දැන් පින්නතුනේ මේ පින්නතුන් දවසෙන් දවස එක එක චෛතසික ඉගන්නුවා. එක දවසකට වේදනාව ඉගන්නුවා. එක දවසකට සංඥාව ඉගන්නුවා. එක දවසකට චේතනාව ඉගන්නුවා. නමුත් මේ ඔක්කොම යෙදෙන්නේ කොහොමද? එකට. දැන් මේ පින්නතුන්ට මම සමහර දවසට චේතනාව විස්තර කරනකොට හිතන්නේ චේතනාව තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ කියලා. සමහර දවසට ප්‍රීතිය විස්තර කරනකොට හිතන්නේ ප්‍රීතිය තමයි මේ සියල්ලම කරන්නේ කියලා. සමහර දවසට වීරිය විස්තර කරනකොට හිතන්නේ වීරිය තමයි වැදගත්ම දේ කියලා. ඒක කරන්න දෙයක් නෑ පින්නතුනේ. මේ ඉගෙනීම ක්‍රමයේදී එහෙම තමයි. මොකද්ද දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එකට නමුත් එකට කියා දෙන්න විදියක් නෑ. එහෙනම් මොකද වෙන්නේ? කතරගම දෙවියන්ගේ ඔලු 10ක් විතර ඉල්ල ගන්න ඕන. එකකට දෙන ඔයා මේ ටයිම් එකේ වීරිය විස්තර කරන්න. ඔයා මේ ටයිම් එකේ චේතනාව විස්තර කරන්න. එතකොට ඔක්කොම එකට කියන්නේ. ඇයි මේ සියල්ලම උපදින්නේ පෙරපසු නොයි. ඒක මේ පින්නතුන් ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ. මේවා සියල්ල මෙහෙම විස්තර කරත් මේවා එකට යෙදෙන්නේ. එක සිතක දැක්කනේ සිතත් එක සිතුවිලි උපදින හැටි. එහෙනම් පින්නතුනි මේ ධර්මයේ මීට පෙර ඉගැන්වුවා මෙන්න මේ ආකාරය. අපි ගත්තොත් කාර් එකක් ගත්තොත් අපි ලැම්බෝගිනියක් කියලා. හරිද? ඔක ගත්තොත් දැන් ඔක යනවා. යනකොට පින්නතුනි මොකක්ද වෙන්නේ? අපි කියනවා කවුරු හරි මේ ලැම්බෝගිනියේ ටයර් එක ගැන විතරක් කතා කරනවා. එතකොට අහන කෙනාට හිතෙන්නේ මේ ලැම්බෝගිනියේ ටයර් එක නිසා තමයි යන්නේ කියලා. එහෙම වෙන්නේ නැහනේ. වාහනයක් යනකොට ඒකට මොකද? ඒකේ තෙල් ඌමනා වෙනවා. අනිත් එක ටයරුත් ඌමනා වෙනවා. හුලං ඌමනා වෙනවා. ඊට සුක්කාම ඌමනා වෙනවා. ඊළඟ එන්ජින් එක ඌමනා වෙනවා. වාඩි වෙන සීට් ඒ සියල්ලම උපකාරයෙන් නේද ඒ ගමන යන්නේ. එකක විතරක් උපකාරයෙන් නෙවෙයි. නමුත් අපිට විස්තර කිරීමේදී ටයර් එක ගැන විස්තර කරනකොට එන්ජින් එක ගැන විස්තර කරන්න විදියක් නැහැ. නමුත් තේරුම් ගන්න කෙනා තේරුම් ගන්න ඕනේ මේ සියල්ල සිද්ධ වෙන්නේ කොහොමද? එකට. හිතක් උපදිනකොට අනිවාර්ය සිතවිලි හතත් ඒ වෙලාවේ උපදිනවා. හිත අරමුණක් ගන්නකොට. ඒ නිසා ඒවා වෙන්නේ කොහොමද? එකට. ඊට පස්සේ පින්නතර හිත අකුසලයක් නම් අනිවාර්යයෙන් මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය, ඒක ලෝභයක් නම් ලෝභය කියන චෛතසිකයේ උපදිනවා. ඊට පස්සේ ඒ වගේම පින්නතොනි මොකක්ද වෙන්නේ? ඒකේ ඒ අරමුණේ වැටෙන්නේ නැති වීර්ය, ඡන්ද, කල්පනා කරන විතක්ක ਵਿਚාර, ඒකේ සතුටක් ඇති වෙනවා ප්‍රීතියේ සියල්ල මේ වෙලාවේ උපදින. ඒ සියල්ල එක හොඳ සිද්ධ වෙන දේවල්. මෙතනින්ම පේන්නේ පින්නතොනි තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය ආශ්චර්යය. ඒ කියන්නේ හිතේ ආවශ්‍යකීද චිත්තක්ෂණ එකයි. එතකොට මේ චිත්තක්ෂණ එකයි හිතේ අවශ්‍ය. එතකොට පින්නතුනි ඒ හිත අරමුණක් ගන්නකොට චිත්තක්ෂණ එකකට අවස්ථා තුනක් තියෙන උපාදටිති භංග. ඇහිපිය ගහනකොට හිත ලක්ෂ කෝටි වාරයක් පහළ වෙනවා. ඒ ලක්ෂ කෝටි වාරේ එක හිතක් වෙන් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ හිතේ මේ චෛතසික ටික ඔක්කොම පහළ වෙනවා. අනිත් ඒවා පහළ වෙන්නේ දැන් මේ පිළිවෙල chart එක තියෙන අයට දැක ගන්න පුළුවන්. අර අනිත් බෝඩ් එකත් අර පිටිපස්සේ තියෙන නිසා පෙන්වන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිතේ මෙච්චර සිතවිලි පහළ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ එහෙම විස්තරයක් කරන්න නම් තථාගතයන් වහන්සේට මොකද්ද පේනවනේ? චිත්තක්ෂණ එකක හිතේ තියෙන සියලුම රහස් පේන්න ඕන. චිත්තක්ෂණයකද? ඒ කියන්නේ ලක්ෂ කෝටි වාරෙන් එකක් ගැන තමයි මේ විස්තරය කරන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝමනස්ස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිතේ තියෙන්නේ මේවා. එතකොට පින්නතුනේ ඔය ආකාරයට සිත් 89ත් එක්ක සෑම සිතකට අඩු වැඩි වෙන චෛතසික ඒකාට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒක මහා පුදුමාකාර පෙන්වීමක්. ඒ නිසා යම් කිසි දැන් අපි දන්නවා යම් කිසි ආකාරයකට උපකරණයකින් යමක් ඇල්ලුවොත් අති සියුම් දේවල් අල්ලලා කියනවා. නමුත් ලෝක විශ්වයේ තියෙන කිසිදු උපකරණයකට හිතත් එක්ක උපදින සිතුවිලි ගැන කියන්න බෑ. ඒක නම් ඒකට කරන්න පුළුවන් සර්වඥතා ඥානයකට පමණයි. දැන් අපිට වේදනාව දැනෙනවනේ. අපි වේදනාව දැනනවා. අපිට අපි කියන්නේ වේදනාව දැනනවා කියලා. අපි දන්නේ නැහැ එතන හිත තියෙනවද?
ගත්ත අරමුණ මොකද්ද? සංඥා උපදිනවද ඒ කිසිම ගැන අපිට හැඟීමක් නෑ. අපිට දැනෙන්නේ වේදනාව විතරයි. ඒ දැනෙන්නේ එක හිතක නෙවෙයි. සිත් පරම්පරාවක. එක හිතක අපිට දැනෙන්නේ. ඊළඟට අපි යම් දෙයකට ආස වුණාම අපි කියන ආස වුණා කියලා. අපි කවදාවත් කියන්නේ නැහැ හිත අරමුණක් ගත්තා. සබ්බචිත්ත සාධාරණ හත ඉපදුනා. ඒවා වීර චන්ද ප්‍රීතිය ගැන මට කල්පනා වුණා. විතක්ක ਵਿਚාර ඉපදුනා. මෝහය හිරික අනෝතප්පේ ඉපදුනා. අන්න ඒකට මං ලෝභ මූලිකව බැඳුනා කියලා කියනවද? නෑ මං අපි කෙලින්ම කියන්නේ මොකද්ද? මට හරි ආසයි මෙයා. එහෙමයි කියන්නේ. ඒක ඒතර හිත උපදිනාද කියලාවත් අපි දන්නේ නෑ. ඒක එහෙම තමයි අපි සාමාන්‍ය ජීවිතේ කියන්නේ. ඒතකොට අපි ආසයි කියලා කියන්නේ එක හිතක දැන ගැනීමක් නෙවෙයි. හිත ගණනාවක මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මොකද? හිතෙන් හිතට වෙන ස්වභාවය. මේ ලෝභ මූලික සිත් 8ේදී අඩු වැඩි වෙන චෛතසික සියල්ල දේශනා කරලා තියෙනවා. ඒකට chart එක තියුණා නම් මේ පින්නතුන දැක ගන්න පුළුවන්. එතකොට පිළිවෙල ඉස්සරහට ඒ සිත් ගැනත් විස්තර. බුදුරජාණන් එක අවස්ථාවක රජ කෙනෙක් අහනවා රහතන් වහන්සේ නමකින් තථාගතයන් වහන්සේ කරන අමාරුම කාර්යය මොකක්ද කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ විස්තර කරන සිතත් සිතවිලිත් වෙන් කරලා හඳුනා ගැනීම තමයි බුදුවරුන්ගේ අමාරුම කාර්යය. අනිත් ඒවා බුදුවරුන්ට කිසිම අමාරුවක් නෑ. එහෙනම් බුදුරජාන් වහන්සේලාටත් තියෙන අමාරුම වැඩේ වශයෙන් සලකන්න තියෙන්නේ මොකද්ද? සිතත් සිතුවිලිත් වෙන් කරලා ගැනීම. ඒක තමයි ප ဋ ාණිදි වෙන්නේ. දැන් මේ තාම මේ අකුසල සිතේ ඔක්කොම කියා දුන්නේ නෑනේ පින්නතුනි. මේවා ප්‍රත්‍ය විභාගයක් තියෙනවා. ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, ඊළඟ හේතු ප්‍රත්‍ය, සහජාත පත්‍ය, පුරේජාත ප්‍රත්‍ය කියලා ඒවත් දේශනා කරලා තියෙනවා. ඒවා දැන් මේ කොහොම මේ පන්ති වරණ වුණත් ඒව නම් කියා දෙන්න වෙන්නේ නැහැ. ප ဋ ාණි කියන්නේ ඒක. ඒතකොට මේ සිතක දැන් අපි හිතුවොත් මෙහෙම. කොහොමද පෙර කරපු කර්ම දැන් ලැබෙන්නේ? ඒ සියලුම විස්තරය බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිවිභාගයේදී පෙන්වනවා. හිතෙන් හිතට කොහොමද මේක එන්නේ? කොහොමද හිතක් උපදින්නේ? ඒ නිසා මේ දැන් මේ පින්නතුන්ට මේ කියා දීපු ටිකක් තේරුම් ගන්න සති 20ක් විතර ගියා. ඒතර ප ဋ ාණේ එකත් බුදුරජාණන් වහන්සේ ඒ විස්තරත් එක්ක බලනකොට අපිට හිතා ගන්නත් බෑ බුදුරජාණන් වහන්සේගේ ඥාණය මොනතරම් දෙයක්ද කියලා. ඒක ආයි හිතන්න පුළුවන් කමක් නැහැ මිනිස්සෙට. කියන්නේ එක චිත්තක්ෂණයට දැන් අපිට තේරෙන්නේ නැහැනේ කරපු කර්ම කොහොමද එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ ක්‍රමයට එන්නේ. මේ විද්‍යාවට අනුව මේක සිද්ධ වෙන්නේ. ඇයි මේකට ලෝභ මූලිකයි කියලා කියන්නේ? ඇයි මේකට ආරම්මන ප්‍රත්‍යයයි කියලා කියන්නේ? ඒ හැම එකම හේතු සහිතව පෙන්නනවා. කොහොමද ජීවිතේන්ද්‍රියෙන් මේ සිත් පරම්පරාව රැගෙන යන්නේ? ඒවා ප ဋ ාණේදී බුදුරජාණන් වහන්සේ මනාකොට පෙන්නනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ තමන් සර්වඥතා ඥානය ලබාගෙන බෝධි මූලයේදී අර පින්නතුනි ඇසිපියන වෙලා බලා ඉන්නකොට බුදුරැස් විහිදෙන්න පටන් ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුදුරැස් විහිදුනේ මේ සිත් පරම්පරාව මොකද්ද? ප්‍රත්‍ය විභාගය කල්පනා කරලා බලනකොට. ප ဋ ාණේ සිහි කරන වෙලාවට තමයි නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජේෂ්ඨ කියන ෂඩ්වර්ණයන් සිවුරෙන් විහිදෙන්න පටන් ගන්න. ඒක ඒ තරම් ප්‍රබල සිතීමක් බුදුවරයෙක්තර වින කිසි කෙනෙක්ට ඒ ගැන කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හරි පුදුම ආශ්චර්යයක්. අපිට පුළුවන් ඒක අහලා සතුටු වෙන්න විතරයි. මොකද අපිට ඒක යම් දවසක තේරුම් බුදුරජාණන් වහන්සේ මේ සියලු විස්තර දේශනා කරලා තියෙනවා. ඔබට මනුසත් භවයක් ලබාගෙන ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒ බුද්ධාලම්මන ප්‍රීතිය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. නමුත් අපිට කියන්න බෑ මේ තියෙන රාජකාරීත් එක්ක ඔබ තේරුම් ගන්න කාලයක් යොදා ගන්න පුළුවන්ද? බැරිද කියලා. නමුත් මෙහෙම එකක් තියෙනවා කියලා හරි අහන්න ලැබීමත් මහා පුදුම වාසනාවක් මේ කාලේ හැටියට. මේ කාලේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක, මේ කාලේ තියෙන උත්සවත් එක්ක, මේ කාලේ තියෙන ජීවත් වෙන්න තියෙන අරගලයත් එක්ක මේ ඉගෙන ගන්න පැය දෙකක් ලොකු දෙයක්. එතකොට පින්නතුනි ඒ අතර මේ තියෙන සියලු ප්‍රත්‍ය තේරුම් ගන්න ලැබීම කියන්නේ ඒක මහා පුදුම ලෝකයේ පින්නතුනි ප ဋ ාණේ තේරුම් ගත්ත අය බය නැතුව කියන්න පුළුවන් 100ක්වත් නැහැ. ප ဋ ාණේ කියන එක තේරුම් ගන්න මහන්සි වෙච්ච අය දැන් අපි වුණත් ඒ විස්තර කරාට අපි 100% කරුණු ප ဋ ාණේ පිළිබඳව වැටහීමක් නැහැ. නමුත් තේරෙන ටිකෙන් තේරෙනවා කොච්චර ගැඹුරු දෙයක්ද කියලා. එතකොට පින්නතුනි මොකද වෙන්නේ? ඒක ඒ තරම් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ඉගෙනීම තමයි ප ဋ ාණේ ඉගෙනීම කියන්නේ. අයි ලේසියෙන් මිනිස්සෙට ඉගෙන ගන්න ලැබෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ තරම්ම සියුම් ආකාරයකට මේ සියල්ල ගැන පින්නතුනි තේරෙනවා. මම මේ පින්නතුන්ගේ ප්‍රශ්නයක් අහනවා. මම මේ ප්‍රශ්නය මීට පෙර DVD වලදීත් ඇහුවා. ඒවා බැලුවා අය පොඩ්ඩක් නිහඬ වෙන්න අනිත් අයට තේරෙන දේ කියන්නේ. පින්නතුනි මේ ලෝකේ අපිට වැඩියෙන්ම උපකාර කරන්නේ කවුද? මේ ලෝකේ අපිට වැඩියෙන්ම උපකාර කරන්නේ කවුද? කවුද? අම්මයි තාත්තයි. එක මහත්තයෙක් කෙනා අපිට වැඩියෙන්ම උපකාර කරන්නේ කවුද? අම්මයි තාත්තයි. තව අදහස් තියෙනවද? තමන්මයි. තවත් අය කියන තමන්ට වැඩියෙන් උපකාර කරන්නේ කවුද? තමන්. දැන් අපිට පාද කීයක් තියෙනවද? දෙකයි. එහෙනම් දෙපා ඇති සත්තුන්ට වැඩියෙන් උපකාර කරන්නේ කවුද? දැන් අපි ඔක්කොටම පාද හතරක් නැහැනේ. කීයක් තියෙන්නේ? දෙකයි. කවුද? තව කට්ටියක් කියන බුදුහාමුදුරුවෝ. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. තව අය කියන මොකද්ද? හිත.
ඈ ඈ අම්මා කියන්නේ හිත වැඩි උපකාර කරන. අපි උපකාරය කියන වචනේ තේරුම් ගමු. උපකාරය කියන්නේ මොකද්ද? කාට හරි කරගන්න දෙයක් නැති කෙනෙක්ට උදව් කිරීම තමයි උපකාරය කරගෙන. ඒ උපකාරය කියන විවිධ වෙන්න පුළුවන්. එහෙනම් දෙපා තියෙන සත්තුන්ට වැඩි උපකාර කරන කෙනා කවුද? උපකාර කරන්නේ මොකක්ද? කවුද? බුදුහාමුදුරුවෝ. තව කවුරුත් කියනෝ බුදුහාමුදුරුවෝ. තවත් අදහස් තියෙනවද? එහෙනම් මෙහෙම කියන්න. දැන් අපිට දෙපා තියෙන බල්ලොන්ට තියෙන මොකද්ද? සිව්පා. එහෙනම් බල්ලන්ට මිනිසුන්ට වැඩිම උපකාර කරන්නේ කවුද? දෙපා සිව්පා ඇති සතුන්ට වැඩිම උපකාරය කරන්නේ කවුද? හිත. මොකද්ද කියන්නේ? හිත. තව අදහස් තියෙනවද? එහෙම තියෙනවද අදහස්? මම පින්නතුනේ ඉස්සර මම හිතවත් මහාචාර්යවරයෙක් හිටියා. එතකොට මම මේ මහාචාර්යතුමාට මම මේ ප්‍රශ්නය දැනගත්තට මම උත්තරේ දැනගත්තා. දැනගත්ත ඊපස්සේ මම මේ මහාචාර්යතුමායි මේ ප්‍රශ්නේ මැහුවා. මම ඇහුවා මහාචාර්යතුමනි දෙපා ඇති සත්තුන්ට මේ ලෝකේ වැඩිම උපකාර කරන දේ හරි කරන කෙනා හරි කවුද? එයා මොකද්ද කිව්වේ? ධර්මය. මොකද්ද වැඩිම උපකාර කරන්නේ? ඒ අදහස මේ පන්තියේ කියවුනේ. මං කෝ අර SMS ක්‍රමේ තමයි ප්‍රශ්න අහන්නේ. මං ඒ පාර මේක ඇහුවා ධර්ම කියලා ගහලා ඉවල තුන. මං කෝ නෝ කියලා. ඊට පස්සේ යා ටික වෙලාවකින් ගහලා තිබුණා වැඩිම උපකාර කරන්නේ කවුද? මේ මොකක්ද හිත. මයින්ඩ් කියලා. මං කෝ නෝ. එතකොට එහෙම කියා. ඊට පස්සේ මම යාට හෙල්ප් එකක් දුන්නා. මොකද දෙපා තියෙන සියලුම සත්තුන්ට උපකාර කරන්නේ කවුද? එයා කියන කකුල් දෙක කියලා. මං කොන්නෝ. ඊටසේ ඒ වගේ සමහර ඉගෙන ගත්ත මිනිසුන්ට යම් ප්‍රශ්නයක් යොමු කරාම උත්තරේ හොයාගන්නකන් නිවදහසක් නෑ. සමහර ඒ තමයි අර ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනා එහෙම. නැති කෙනාට නම් ඔක කිව්වත් එකයි නැතත් එකයි. සමහර අයට මිනිසුන්ට එහෙම නෙවෙයි ඒක හොයාගන්න ඕන. තව හෙල්ප් එකක් දෙන්න. මං කෝ මහාචාර්යතුමනි ගින්දර වගේ ලං වෙලා තියෙන්නේ. කකුල් දෙක කියලා උත්තරය ආවම. මොකද්ද? ඊට පස්සේ ආයෙව සෙරප්පු දෙක. මං කෝ තවත් ළඟයි ඒක නෙවෙයි උත්තරේ. මොකද්ද උත්තරේ? දුක උදව් කරන්නේ නැහනේ. මහ පොළව. දැන් මේ පින්නතුන්ට අපිටයි වැඩිම උපකාරය කරලා තියෙන්නේ කවුද? මහ පොළොව නැත්තම් මේක ඉගෙන ගන්න පුළුවන්ද? මේ පොළොව නැත්තම් අම්මටයි තාත්තටයි අපිව බිහි කරන්න පුළුවන්ද? එහෙනම් දෙපා සිව්පා ඇති සියලු සත්ත්වයන්ට වැඩිම උපකාරය කරන්නේ කවුද? මහ පොළොව. ඒක තමයි ඇත්ත. නමුත් අපිට කවදාත් උපකාර කරන දේ ගැන තේරෙන්නේ නිකන් හිතන මහ පොළොව අයින් වුණොත් මොකද වෙන්නේ කියලා. මහ පොළොව මෙතනින් අයින් වුණොත් මොකද වෙන්නේ? කර කියා ගන්න දෙයක්. එහෙනම් මහ පොළේ පිහිටලා ඒ උපකාරයෙන් තමයි මේ සියලුම දේ කරන්නේ මිනිස්සුත් ඒක සත්තු ඔක්කොම. දෙවිවරු ඒකට අදාළ නැහැ. එතකොට පින්නතුනි දෙවි කෙනෙක් අහනවා මේ දෙපා සිව්පා ඇති සතුන් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. දෙපා සිව්පා ඇති සතුන්ට වැඩිම උපකාරය කරන්නේ කවුද කියලා. දැන් ඉතින් දෙවියා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ වගේ ආන්සර් එකක් තමයි. එක්ක ධර්මයේ එක්ක නිවන ඒ වගේ දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මහ පොළොව. වෙන දෙයක් නෙවෙයි. මොකද යථාර්ථය ඒක තමයි. එහෙනම් බුදුවරු දේශනා කරන්නේ යථාර්ථය. මොකද්ද දේශනා කරන්නේ? යථාර්ථය පින්නතුනි. ඉතින් ඒ ආකාරය තමයි මෙන්න මේ ආකාරයට හිතක තියෙන සෑම යථාර්ථ උපකාර කරන සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ ප ဋ ාණයෙන් පෙන්වනවා. දැන් අපි බලාපොරොත්තු වෙන විට වඩා ඉහළ උත්තරයක්නේ. මොකද උත්තරේ අපි එහෙනම් මුළු ජීවිත කාලෙම දන්නේ නැත්තේ මොකද්ද? අපිට ප්‍රධාන උපකාර කරන දේ අපි දන්නේ නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. අපිට කවුද වැඩියෙන්ම උපකාර කරන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපි එහෙම හිතන්නේ පෙළඹෙන්නේ නැහැ පින්නතුනි. මොකද බුදුවරු එහෙම නෙවෙයි. බුදුවරු බලන්නේ කාරණට සත්‍යම හේතුව මොකද්ද කියන එක. දැන් මේ ලෝකේ ප්‍රශ්නයකට උත්තර හොයන විදි දෙකක් තියෙනවා. එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මොකක්ද? එක්කෙනෙක් අපි කියමු බල්ලෙක් ඉන්නවා. බල්ලෙක්ට මස් කට්ටකින් ගැහුවම ඌ මොකත් එක්කද පොරකන්නේ? මස් කට්ටත් එක්ක පොරකනවා. ඌට ඒක වැදිච්ච එකට තරහ තියෙන මස් කට්ටත් එක්ක. සිංහෙට මස් කට්ටකින් ගැහුවම ඌ මස් කට්ටත් එක්ක පොරකන්නේ. ඌ මොකද්ද බලන්නේ? මොන දිශාවෙන්ද මස් කට්ට ආවේ? හේතුව බලන්නේ. ඒ වගේ බුදුවරු යම් ප්‍රශ්නයක් නැගුණම මේ ප්‍රශ්නෙත් එක්ක පොරකන්නේ. බුදුවරු බලන්නේ මොකද්ද? හේතුව මොකද්ද? මේ ප්‍රශ්නෙට හේතුව මොකද්ද කියලා හේතුවට විසඳුම දුන්නම නැවත ප්‍රශ්නේ එන්නේ නැහැ. දුකට හේතුව හෙව්වා හේතුව නැති කරා. අපිට දුකක් එනවා. අපි මොකද්ද කරන්නේ? ඒ ඇත්ත අතිවෙච්ච ප්‍රශ්නෙත් එක්ක පොරකනවා. හේතුව හැමම ඉතුරු වෙලා තියෙනවා. නැවත ටික දවසක් ගියාම නැවත ඒ දුකම එනවා. නැවත ඒකත් එක්ක පොරකනවා. නැවත මොකද වෙන්නේ? හේතුව හැමම ඉතුරු වෙලා
එහෙනම් අපි බල්ලෙක් මස් කට්ටක් එක්ක පොර කෑම හා සමාන අපි ප්‍රශ්නයකට පිළිතුරු හෙවීම. නමුත් පිළිඳින ලෝකේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ එහෙම නෙවෙයි. කොහොමද? හේතුව බලන්නේ. ප්‍රශ්නේ පැත්තකින් තියෙන හේතුව ඇයි මේ ප්‍රශ්නේ එන්නේ? එතන තමයි නිවන. දැන් අපි මේ තරම් සංසාර ගමන යන්නේ ඒ නිසා. අපිට මුළු ජීවිත කාලෙම දුක් වේදනා එනවා. අපි ඒ ඇති වෙන දුක් වේදනා සහගත අරමුණත් එක්ක යම් පොර බැදීමක් කළා සමනයක් කරගන්න. తాවකාලික ප්ලාස්ටරයක් දාගන්න. නැවත ඒ ප්‍රශ්නේම එනවා. නැවත අර පොර බැදීමම කරන අපි විමසා බලන්නේ නැහැ. ඇයි මේ ප්‍රශ්නේ දිගින් දිගට එන්න හේතුව? ඔව් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ පිනතුනි අවශ්‍ය රෝගයට හේතුව පෙන්නලා හේතුව විනාශ කරනවා. හේතුව විනාශ කරාම නැවත රෝගය හටගන්නේ නැහැ. ඒතර ලස්සන ධර්මයක්. තාත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්න මේ පින්නතුන්ගෙන් අහලා යන්නේ මේ පින්නතු හිතන්නේ යමක් ඉතුරු කරන්නේ. මොකද මට ලබන සතියේ මේ සතියෙන් පස්සේ නැවත මාස 3කින් විතර තමයි වඩින්න වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මම ඒකයි මම අලුත් කරුණු කීපයකට උගන්වන්න. මම මේවා මේ පින්නතුරු හිතන්න තියෙන පැති මේ ධර්මයේ පැත්ත. මේ පින්නතුනි මේ විශ්වයේ අපි ඇවිද යන්නේ කුමකින්ද? දැන් අපි විශ්වචාරිකාවක් අපිට යන්න ඕන කියමු. වාතය. පළවෙනි ආන්සර් එක මොකද්ද? වාතය. විශ්වයේ කාට හරි ඇවිද යන්න ඕන නම් එයා ඇවිද යන්නේ කොහොමද? දැන් අපි දෙපා සිව්පා චේතනා මොකද්ද? චේතන. චේතනාව කියන්නේ ක්‍රියාත්මක වීම. ක්‍රියාත්මක වීම. දැන් මේ පින්නතුන්ට දැන් අපි කියමු ඇමරිකාවට යන්න ඕන කියලා. මේ පින්නතුන් කොහොමද යන්නේ? ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා ප්‍රශ්නයක් නේ. මේ විශ්වය පුරාම ගමන් කරන්නේ කොහොමද අපි? හිතෙන් නෙවෙයි. හිත කරන්නේ අරමුණක් ගන්න එකනේ. ඇවිද යන්නේ කොහොමද? චේතනාවෙන් කරන්නේ ක්‍රියාත්මක වීම. ඇවිදින්න පුළුවන්. මුළු ලෝකේ පුරාම ඇවිදින්න බෑනේ චේතනාවෙන්. මොකද්ද? ඒකත් අර වගේ ප්‍රශ්නයක් තමයි. මොකද්ද? මේ විශ්වය පුරා අපි ඇවිද දැන් මේ පිනෝ ගෙදරට ගිහිල්ලා ඇවිදලා එන්න පුළුවන්ද බැරිද? ඕනම් පුළුවන්. මනස තමයි. හරිම දේ තමයි විතක්ක ਵਿਚාරෝලි. මේ ලෝකයෙන් අපි ඇවිද යන්නේ කොහොමද? විතක්ක ਵਿਚාරෝලි. කල්පනා කරන එකනේ අපි ඇවිදිනවයි කියලා කියන්නේ. අපිට ඕන තැනක අපි ඇවිදිනවා. ඒක මිනු මුළු ලෝකේ පුරාම ඇවිද ප්ලේන් එකක් කඩා වැටලා කියලා හිතුවා. අපි සමානේ මුහුදටත් ගිහිල්ලා එනවා. සැබවින්ම නෙවෙයි මොකද්ද? විතක්ක ਵਿਚාරෝලින් අපි නොදින ඇවිදින්න නැති ගමන නෑ. ඒ නිසා අපිට හරියටම බුදුරජාණන් මේවත් මේ දෙව්වරු අහන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ. මිනිස්සු හිතලා අහන නෙවෙයි. ඇවිල්ලා දෙව්වරු අහනවා මේ විශ්වයේ සත්‍යෝ ඇවිද යන්නේ කුමකින්ද? ඒ දෙවියන් බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වෙනස් උත්තරයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්නේ හරිම දෙවිය මේ ලෝකයේ සත්‍ය ඇවිද යන්නේ විතක්ක ਵਿਚාරවල. ඇත්ත ඒකනේ. අපි බැලුවොත් සිවුම් ඇත්තටම අපි කොහේ හරි ගමනක් යන්න හම්බුණා අපි කකුල් දෙකෙන් යනවා. නමුත් අපි ඒ ගැන කල්පනා කරනවද නැද්ද? ඒ යන ගමන සම්පූර්ණම කතාවකට ලක් කරගන්න ඊට කලින්. අපි ඒ ගමන ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ තමයි අර කල්පනා කරන එකට අනුව නැවත නැවත කල්පනා කර දෙපයින් යන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනේ එයා කාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණ 100% පියුරිටි. ඒ කියන්නේ නියමම ආන්සර් එක තමයි තියෙන්නේ. අපිට ඒ ඇවිල්ලා ඒක සරලයි. දැන් අපි කියමු අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි කියනවනේ. ගැඹුරුයි වගේම අනිත් පැත්තෙන් සරලයි. ලෝකයේ පින්නතුනේ ගැඹුරුම දේවල් තමයි සරලම දේවල්. ඒක තේරුම් ගන්න. මේක මං කියන්නේ මේ පිළිවෙත් තේරෙනවද? මේ ලෝකේ යමක් ගැඹුරු නම් ඒක අති සරල දෙයක්. දැන් මහ පොළව කියන උත්තරේ පින්නතුනි ධර්මයට අනුව කල්පනා කරොත් ගැඹුරුයි. නමුත් අති සරලයි. හැම වෙලාවෙම තියෙන උත්තරයක්. නමුත් අපි දන්නේ නැහැ. ඉතින් අපි ලෝකයේ ගැඹුරට හිතනවා කියලා කල්පනා කරන්නේ දාගෙන කල්පනා කරනවා. යම් කෙනෙක් සරල වුණා නම් සරලව යා කල්පනා කරන යම් විදියට මනස හැදුවා නම් එතරම් තියෙනවා මොකද්ද? ගැඹුරු බව. සරල විදියට යම් කෙනෙක්ට හිතන්න පුළුවන් නම් එතන තියෙනවා මොකද්ද? ගැඹුරු බව. ගැඹුරු විදියට කල්පනා කිරීම තුලම නැති වෙන්නේ මොකද්ද? සරල බව. එතන ගැඹුරක් නැහැ. මම මේ උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන. එයා ලෝකේ ගොඩාක් දේවල් හොයාගත්ත කෙනෙක්. නමුත් එයාගේ O level result එක එයා කිසිම විභාග විෂයක් පාස් වෙච්ච කෙනෙක් නෙමෙයි. දැන් නමුත් පින්නතුනේ එයා හිතනවා සරල මට්ටමේ. ඒ සරලතාවය තුල එයා ගොඩාක් දේවල් තේරුම් ගන්න. නමුත් දැන් ඒක ඉගෙනගත් අනිත් අයට ඒ වගේ අලුත් දේවල් හිතන්න ලේසියිද? ලේසි නෑ. ඇයි ලේසි නැත්තේ? ඒගොල්ලෝ තුල සරලභාවය නේ. මොන භාවයේද නැත්තේ? සරලභාවය මිදිච්ච නිසා ගැඹුරු ඒවා වැටහෙන්නේ.
දැන් අපි දන්නවා නිව්ටන් වගේ අය දැන් ලෝකේ ඒගොල්ලෝ ඔප්පු කරපු දේවල් ගොඩාක් කාලයක් මේ මතවාද පැවතීගෙන යනවා. නමුත් එයා ඒ සරලභාවය තුනේ ගහෙන් ගෙඩියක් කැටීම නිරීක්ෂණය කරා. දැන් අපි ගහෙන් ගෙඩියක් කන්න කොච්චර දැකලා නැද්ද? ඕන තරම් මිනිස්සු දකින්න. නමුත් ඒක සරලව කල්පනා කරන්නේ එනිසා සරලව කල්පනා කරන්න බැරි අයට ගැඹුරු බව වැටහෙන්නේ. ගැඹුරට කල්පනා කරන්න යනකොට සරල බව ඇති වෙන්නේ. ඒක හරි. ඒක පුදුම දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ උත්තර බැලූ බැලමට සරලයි. නමුත් පින්නතුනි කල්පනා කරලා බැලුවොත් මේක උත්තර දෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක තමයි ලේසි නැත්තේ. මම දන්නේ නැහැ මම මේ කියන දේ මේ පින්නතුන්ට තේරෙනවද? මට තේරෙන්නේත් නැහැ හැබැයි. එහෙනම් කමක් නැහැ. ඊළඟට පින්නතුනි හිත ඊළඟ තමයි ලෝභ චෛතසිකයයි දේශ චෛතසිකයයි හිතත් එක්ක කවදාවත් එකට උපදින්නේ නැහැ. ඊළඟ ධර්මතාවය. කවදාවත් හිතක ලෝභය ඉපදුනොත් ඒ චෛතසික ඒ සිත තුළ දේශය උපදින්නේ. ඒ කියන්නේ මේ චිත්තක්ෂණ එකට කතා කරන්නේ. දැන් ඔන්න කවුරු හරි මේ වෙලාවේ මේ මලට ආස කර කර ඉන්නවා. ඊළඟ වෙලාවේ මලත් එක්ක තරහ යනවා. එතකොට එතන සිත් ලක්ෂ කෝටි ගාණක් ගිහිල්ලා. අර ආස ඇති වෙන වෙලාවේ දේශය උපදින්නේ. දේශය උපදිනවා ඇති වෙලාවේ ආස ඇති වෙන්නේ. දැන් අපි කියමු මොකක් හරි දැන් නෝන ඉල්ලනවා මට අර ඇඳුමම අරන් ඕන කියලා. මහත් කියන බෑ දෙන්නෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? තරහ යනවා. මොකද වෙන්නේ? දැන් මහත්යට තේරෙන මේ ගෑණි මම ෂේප් කරගන්න බෑ ඇඳුම ගෙනල්ලා දෙන්න. විසි කරනවද නැද්ද? විසි කරනවා. තරහ ඇති වෙන කෙනාට ආසාවක් නැහැ. අයිත් විසි කළ ටික වෙලාවකින් ගන්නවද නැද්ද? ගන්න. ඒ වෙලාවට දේශයක් නැහැ. මං කියන්නේ මේ පිනතර තේරුනේ. ඒ නිසා දේශයේ උපදින මොහොතේදී ආසාවක් නැහැ. ආසාව උපදින මොහොතේදී දේශයක් නැහැ. ඒක එහෙනම් කාට හරි මොනවා හරි ඉල්ලලා එයාට ඒක අයි ගන්න ඕන නම් මොකද කරන්නේ? හොඳටම තරහ ගිය වෙලාවෙ ගෙනින් දෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් විසි කරනවා. හැබැයි ඒ ගත්ත ගමම තරහ අනිවිලා ආස වුණොත් මොකද වෙන්නේ? අයිත් ඒක ලැබෙන්නේ නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. මේ දෙකේ වෙනස චිත්තක්ෂණ එකක් වගේ සුළු වෙනසක්. මේ තරහ ගිය වෙලාවේ ඊළඟ වෙලාවේ ලෝභයක් වුණොත් මොකද වෙන්නේ? එපා කියපු දේ දැඩිව අල්ල ගන්නත් පුළුවන්. ඒ නිසා ඒ පරීක්ෂණයේ ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ ඊළඟ ධර්මතාවය ලෝභයත් එක්ක දේශය උපදින්නේ නැහැ. දේශයත් එක්ක ලෝභය උපදින එක ධර්මතාවය. ඒක එහෙම තමයි. මේක ප්‍රායෝගික ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ දැන් අපි කියමු මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් මේ පින්නතුන් මේ පන්තියට ඇවිල්ලා හැමදාම අපි කියමු මේ ඩෙස් එක වාඩි වෙනවා කියලා. ඊළඟ දවසේ එනකොට එතන නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි තමයි ඕක මෙච්චර කල් වාඩි වෙලා අලුතෙන් ඇවිල්ලා කවුරු අල්ලගෙනද මන් දන්නේ නැහැ. එහෙම නිකන් උපකල්පනයක් කරමු හිතුවා කියලා. හිතලා සමහරට හින්ට් එකක් ගහගෙනම යනවා. මොකද්ද කිව්වේ කියලා අනිත් කෙනා අහන. දැන් අපි බලමු මෙන්න මෙහෙම කරනවා. අර දැන් අරම කියන කෙනාට පහළ වෙන හිත මොකද්ද? දැන් ඒක කියන්නේ ආසාවෙන්ද තරහින්ද? තරහින්. ඒක කියන්නේ මොකද්ද? තරහින්. එතකොට පින්නතන හිත මොකද්ද? මොන චෛතසිකයේද උපදින්නේ? දේශය. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අනිවාර්යයෙන්ම අකුසලයක්. සෑම අකුසලයක් එක උපදිනව මොකද්ද? මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. ඒකත් උපදිනවා. ඊළඟට මොකක්ද වෙන්නේ පින්නතුනේ? සෑම චෛතසික හතක් උපදිනවා. අර දැන් දේශයත් එක්ක ප්‍රීතිය උපදිනවද? කවදාවත් හිනහ වෙලා ඕක කියලා යන්න පුළුවන්ද? පුළුවන්. ඉස්සෙල්ලා බොරුවට හිනහ වෙනවා ලෝභ මූලික සිත් වලින්. ඊට පස්සේ හිනහ වෙනවා ඔහෙ කියලා යන්න. ඒ දේශයත් එක්ක කවදාවත් ප්‍රීතිය උපදින්නේ නැහැ. ඒකත් තව ලස්සන ධර්මතාවයක්. මේ ලෝකේ තරහින් ඉන්න කිසිම වෙලාවක සතුටින් ඉන්න බෑ. පුළුවන් නම් ඉඳලා බලන්න. තරහින් ඉන්න කිසිම මොහොතකදී කිසිම පුද්ගලයෙක් විශ්වයේ සතුටින් ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මහණෙනි කවුරු හරි තරහින් ඉන්නව නම් ඔහුගේ විශාලම දේ මොන සතුට නැති කරගන්න. සත්‍යයට තියෙන ලොකුම දේනේ සතුට. එහෙනම් තරහින් ඉන්න කෙනා මුලින්ම කරගන්නේ මොකද්ද? Tamanට තියෙන ලොකුම දේ යා නැති කරගන්න. ඒක මොකද? දේශයත් එක්ක ප්‍රීතිය උපදින්නේ නැහැ පින්න. කවදාවත් එන්නේ. මේ පින්නතු මේ කිව්ව එක තේරුම් ගන්න නම් කවදාකාරි තරහ ගිහිල්ලා ඉන්න වෙලාව කල්පනා කරන්න බෑ මම සතුටින්ද කියලා. මෙලෝ සතුටක් නෙමෙලෝ සතුටක් නේ. එහෙනම් පින්නතු තරහ ගන්නකොටම හිතන්න මගේ සතුට තමයි මේ විනාශ වෙන්නේ කියලා. ඒක තමයි මේ. ඊට පස්සේ පින්නතු දේශයත් එක්ක ප්‍රීතිය උපදිනා නිචෛතසික පහ උපදින. ඒ කියන්නේ ඒ දේශය ගැන කල්පනා විතක්ක ਵਿਚාර, ඒ ගැන තියෙන කැමැත්ත, ඡන්දය, ඒ ගැන නොයටෙන්න දෙන ගම වීරිය. දැන් සමහරට දේශයක් ඇතුළේ ලේසියෙන් අත්හරිනවද? දිගින් දිගටම අරගෙන යනවා. දිගින් දිගටම යනවා. ඊළාට පිනොතේ බුදුරජාණන් වහන්සේ ඒ හිතටත් පිනොතුනේ දැන් ඊළාට තමයි දේශයත් එක්ක උපදින චෛතසික හතක් තියෙනවා. ඒ මොනවද? පස්ස වේදනා. පිනොතේ දේශයත් එක්ක ඊළඟ ධර්මතාවය තමයි සැප වේදනාව කවදාවත්ම හටගන්නේ නැහැ.
එකක් ප්‍රීතිය හටගන්නේ නැහැ අනිත් එක මොකද්ද? සමය. දේශයත් එක්ක උපදින්නේ මොන වේදනාවද? දුක් වේදනාව පමණයි. උපේක්ෂාවත් හටගන්නේ ඒකත් ලස්සන. පුදුම දෙයක්. දේශයෙන් ඉන්න මිනිස්සයාට දෙකක් නැතනෝ. එක තමයි යාගේ සැපයත් එයාට නැති වෙනවා. අනිත් එක තමයි යාගේ සතුටත් එයාට ප්‍රීතියක් නැති වෙනවා. එයා හටගන්නේ මොන වේදනාව විතරද? දුක්ඛයද? මේ ලෝක ධාතුවේ අපි පිනතුනි දේශයෙන් හිටපු හැම අවස්ථාවෙම හිටියේ මොන වේදනාවෙන්ද? දුක් වේදනාවෙන් පමණයි. එහෙනම් ඒ නම මේ සිත් පරම්පරාව පටන් ගන්නකොට ලෝභ මූලික සිත්වලදී ඉගෙන ගන්න මුලින්ම දැම්මේ වේදනාවේ ස්වභාවය. දුක් වේදනාවට පාලියෙන් කියන්නේ මොකද්ද? දෝමනස්ස. මොකද්ද කියන්නේ? දෝමනස්ස. එහෙනම් මොන සහගතයිද? දෝමනස්ස සහගත. මොන සහගතයිද පින්නතුනි? දෝමනස්ස සහගත. ඊළඟට කර්මඵල අදහනවනම් දිට්ඨිගත සම්ප. එතකොට මිත්‍යා දෘෂ්ටිකයට තරහ යනවනම් දිට්ඨිගත සම්පයුත්ත. පින මේ පින් කරන කෙනෙක්ට තරහ යනවනම් දිට්ඨික එහෙම දෙයක් නැහැ. ඊළඟ දේ තමයි මේකට මෙතන පින්නොලේ දෘෂ්ටි ભેදයක් නැහැ. දේශයත් එක්ක දිට්ඨි චෛතසිකේ උපදින්නේ නැහැ. ඊළඟ ධර්මතාවය. අපි පින්නොලේ දිට්ඨිය කියන එකේ තේරුම මොකද්ද? මම මගේ ආත්මය කියලා තදින් ග්‍රහණය කර ගැනීම දිට්ඨිය කියන්නේ. දේශය ඇති වෙච්ච මොන වෙලාවකවත් මේ දරුවෝ මගේද උඹලා මගේ නෙවෙයිද? දැන් කවදා දේශය ඇති වුණාම කියලා උඹලා මගේ දරුවෝ කියලා කියනවද? නෑ. උඹලා මගේ දරුවෝ වෙන්න විදියක් නෑ. ඒ කියන්නේ Tamanට එපා වෙන අදහස ඒ වෙලාවට එන්නේ. මොකද හොඳට කල්පනා කරලා බලන්න. මේ මගේ මහත්යද මගේ නෙවෙයිද? අපෝක නම් මගේ නෙවෙයි. ඒ කියන්නේ තරහින් ඉන්න කිසි වෙලාවක කිසිම දෙයක් Tamanට මම මගේ ආත්මයයි කියලා හිතෙන්නේ නෑ. ඒ කියන්නේ දිට්ඨිය උපදින්නේ නෑ. දැන් අපිට මමයි මගේ ආත්මය කියන එක උපදින්නේ ලෝභයත් එක්ක. ලෝභයත් ආස කරන හැම වෙලාවකදීම මගේම දරුවෝ, මගේම පුතු, මගේම දුවෙක් තමයි. හැබැයි තරහ ගිය වෙලාවට උඹ මගේ දුවෙක් වෙන්න විදියක් නෑ. එහෙම හිතනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි දේශයත් එක්ක ග්‍රහණය කර ගැනීම කියන එක උපදින්නේ. අපිට තරහ ගිය හැම වෙලාවටම බත් ඕන වෙනවද? බත් එපා වෙනවද? බත් එපා. තරහ ගිය වෙලාවට එපා වෙනවා. අයි බඩගිනි වුණාම ඒක කාල දෙකක් පින්නතුනි. එක කාලයක් මේක දැන් මේ කතා කරන්නේ චිත්තක්ෂණ එකකට. ඒක හොඳට තේරුම් ගන්න. දැන් හොඳට තරහ ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඇති වෙනම බඩගින්න. ලස්සන කෑමකුත් ගෙනල්ලා. ඊට පස්සේ මොකද වෙන ආසාවක් ඇතිලා ගිල ගන්න එක වෙනම දෙයක්. නමුත් අර තරහ ගියපු වෙලාවේ නම් කන්න ඕනේ. තරහ ගියපු වෙලාවේ ලස්සන ඇපල් ගෙඩියක් ගෙනත් දුන්නොත් මොකද වෙන්නේ? ඒකෙම ගහනවද කනවද? බොහෝ දුරට වෙන්නේ මොකද්ද? ඒකෙම ගුටි කන්න වෙන්නේ. හැබැයි අර අතට ගත්ත ගමන් ඒකට ලෝභයක් ඉපදුනොත් සමහරට කන්නත් පුළුවන්. ඒක ශනිකව වෙන සිද්ධ දෙයක්. මේ ධර්මයේ පිළිබඳ ශනිකව හිතන්න ඕන. ශනේ වෙනස් වෙලා යනවා. දැන් ඒකට සමහරට කියන්නේ අපි දැන් තරහයි කියලා කල්පනා කරන්නේ පැය ගානයි. එහෙම දෙයක් නෙවෙයි. ශනේට දැන් මේ තරහ යනවා මේ ආස වෙනවා. දැන් ඔය බලන්න සමහර කෙනෙක් මෙහෙමයි. දුක් වේදනාව ඇති වුණාම අඬනොත් දේශය ඇති වුණාම. අයිත් ඒක ආසාවෙන් බදා ගන්නවා. අයිත් තරහ ගියාම විසි කරනවා. අයිත් ආස වුණාම ගන්නවා. අයිත් තරහ ගියාම විසි කරනවා. ඔය ආකාරයේ ලෝභයෙන් දේශයෙන් පෙරලෙන්න පුළුවන් මොහොතෙන් මොහොතට. නමුත් අපි මේ කතා කරන්නේ දේශය ඇති වෙන මොහොත පිළිබඳ. ඒ ගැන හොඳින් අවධානයෙන් සිටින්න පිණිස. මේ ධර්මයේ හිතන්න අති සියුම් ආකාරයට කාලය අරමුණු කරන්න ඕන. අපි මේක පැය ගානක විස්තරයකට කල්පනා කරොත් වරදින්න පුළුවන්. ඒක සිත් ලස්ස කෝටි ගානක් පහළ වෙනවා. ඒ නිසා අපේ ශනිකව සිද්ධ වෙන දේ දේශය ඇති වෙන කිසි ඒ මොහොතේදී දිට්ඨිය උපදින්නේ එනම් දිෂ්ටි ભેදයක් නැහැ. දේශය කියන වචනේ තේරුම මොකද්ද? අරමුණට විරුද්ධ වෙන බව. මොකද්ද දේශය කියන්නේ? අරමුණට විරුද්ධ වෙන බව. එහෙනම් මොකද්ද අරමුණට විරුද්ධයි? අරමුණට විරුද්ධ බවට කියන්නේ පටිඝ. මොකද්ද? ප්‍රතිඝ. අරමුණට විරුද්ධ වීමත් එක්ක එකතු වෙලා ප්‍රතිඝ සම්පයුත්ත. අසංකාරික මොන හිද්ද? අසංකාරික. ඊට පස්සේ යාගේ යාළුවත් පිටිපස්සෙන් එනවා. යාගේ බලපන් අපේ ඩෙස් එක අල්ලගෙන. ඇත්තද? එයාටත් තරහ යනවා. එතකොට මොකද්ද වෙන්නේ පින්නදින? දෝමනස සහගත පතික සම්පයුත්ත සසංකාරිකයි. දේශ සහගත සිත් දෙකයි තියෙන්නේ. ලෝභයට හිත අට ආකාරයට හැරුණා, දේශයට හැසිරෙන ආකාර දෙකකට විතරයි. එහෙනම් මේ පින්නතුන්ට තරහ ගියේ එක්ක Tamanටම හිතිලා. එක්ක නැත්තම් කවුරු හරි කියලා. දැන් තවත් උදාහරණයක් කියන්න. දැන් එක්කෙනෙක් මොකක් හරි දෙයක් දැකලා දැන් තමන්ගේ වත්තේ පොල් ගෙඩිය කඩාගෙන දැක්න යනකොට රත් වෙනවද කූල් වෙනවද? රත් වෙනවා. මොන සිද්ද පහළ වෙන්නේ? දෝමනස්ස සහගත පතික සම්පයුත්ත අසංකාරික සිත්. දැන් මහත්යට දැන් රත් වෙලා බලාගෙන ඉන්න පොල් ගෙඩිය කඩාගෙන යනවා. ඊටසේ නෝනට ආවම කියන බලපංකෝ බං අර ගහේ පොල් ටික ඔක්කොම කඩන් ගිහිල්ලානේ. මොකද වෙන්නේ?
මම පොරවක් ගෙනත් දෙනම් ගිහිලා ගහලා එන ඔය. මොකද එතකොට නෝනට මොනවද පහළ වෙන්නේ? දෝමනස සහගත ප්‍රතිග සම්පයුක්ත සසංකාරික. දකුණු පළාත කියන්නේ ওই වගේ පළාතක්. ඒක අපේ පැත්තේ මොකද වෙන්නේ? මහත්තයා ගියේ නැත්තම් පොරව අතට හරි ගෙනත් දෙනවා ගහලා වරෙන් ගිහිල්ලා. මම ඒව දැකලා තියෙනවා සමහර ගෙවල් වල. දැන් මගේ යාළුවෙක්ගේ ගෙදරක් තියෙනවා. ඒ යාළුවගේ ගෙදරින් නිතරම පොල් කඩයි යනවා. ඉතින් ඌ දන්නේ නැහැ වගේ ඉන්නවා. දැන් මොකද අර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙලා ලේසි වෙන්නේ නැති බව දන්න. නෝන දැක්ක ගමන් කියනවා තමුසෙට අතපය නැද්ද? ගිහිලා ගහලා එනවා මේ පොළු කෑල්ලකින් හරි. එහෙම බැරි නම් නෝන හරි පොල්ල උස්සගෙන යනවා. දැන් මේ පිනතෝ එහෙම අහලා තියෙනනේ ওই පැතිවල දන්නව නේද? කොළඹත් ඊට වඩා වෙනසක්. කොළඹ එහෙම නෙවෙයිද? කොළඹ පැත්තේ එහෙම නෙවෙයිද? කොළඹ පැත්තේ එහෙනම් දියේ යටින් ගින්දර ගෙනියනවා ඇත්ත. ඒ කියන්නේ මොකද දේශය පහළ වෙනවා උඩින් ක්‍රියාත්මක කරන මට්ටමේ නෑ. හිත ඇතුලෙන් ඔක්කොම අර නම්බුනාමේ රැක ගන්න ඕන නිසා ඉවසගෙන ඉන්නේ. ඒක තමයි වෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ පිනතුන යම් ආකාරයට පුද්ගලයට දේශය ඇතුළු ලෝකෙ විතරක් නෙවෙයි මුළු විශ්වයේම ආකාර දෙකකට ඇති වෙන්න පුළුවන්. එකක් දෝමනස සහගත පටිඝ සම්පූත අසංකාරික සිත, අනිත් එක තමයි දෝමනස සහගත පටිඝ සම්පූත සසංකාරික සිත. පිනතුන්ට තවත් චෛතසිකයක් මේකත් එක්ක උගන්වන්න ඕන. දැන් අපි පිනතුන් දැන් කාට හරි වැඩක් කරන්න කියලා දෙනවා. අපි කියමු ගෙදරට ආපු කෙනෙක් වැඩක් කරන්න. ඌ ඒක හරියට කරන්නේ. දැන් ඇයි ඌ කියලා කිව්වේ? ඒ වෙලාවට මේ පුතා දුව කියලා හිතනවද? නෑ. පුතා දුව කියලා හිතෙන්නේ මොකද්ද? අනේ පුතේ මේක කළා දීපන් කියලා ලෝභ මූලික සිත් වගේ ටිකක් පහළ වුණා. හරියට කරන්නේ නැත්තම් මොකද්ද කියන්නේ? මොන මූලික සිද්ද පහළ වෙන්නේ? කරනව නම් කරව නැත්තම් යනවා. එතකොට මොන මූලික සිද්ද පහළ වෙන්නේ? දේශ මූලික සිත්. එහෙනම් මොකද්ද? දෝමනස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත්. නෝනට ආවම කියන ඇයි යන්න කිව්වේ? බලනකො උදේ ඉඳලා මේ ටික විතරයි උදළු ගාලා තියෙන්නේ මු. අපි කන්නක් දෙනවා සල්ලිත් දෙනවා. ওই වගේ උන් ගන්න එපයි කියලා මම ඒක තමයි කිව්වේ තමුසෙට. එතකොට නෝනට මොනවද පහළ වෙන්නේ? දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත්. ලේසි නෑ පින්නතුනි. එහෙනම් පින්නතුනි ওই විදියට බලනකොට දවස් 30 Tamanට මොකද වෙන්නේ? දේශේ මොඩල් කීපයක් තියෙනවා. මොකද බය වුණත් දේශේ. බය වුණක් කියන්නේ මොකද්ද? දේශේ. ඊළඟට අරවාකාකාර එකපාරට තරහ යාම රෞද්‍ර වූ දේශය. ඊළඟට පිළිකුල කියන්නේ දේශය. නොසතුට කියන්නේ දේශය. කනගාටුව කියන්නේ දේශය. මේ හැම ආකාරයට පහළ වෙන මේ සිත් දෙකෙන් එකක්. දැන් අපි කියමු මොකක් හරි දැන් මෙහෙම මහත්ය එනකොට නෝනා අතින් මහත්ය ගත්ත පඩියම නැති වෙලා පොළට යනකොට. දැන් නෝනා බඩුත් නැතුව එනවා. නෝනා ඉන්නේ සතුටින්ද කනගාටුවෙන්ද? කනගාටු. මොන සිත් වලින්ද ඉන්නේ? දෝමනස සහගත මේ සිත් තමයි පහළ වෙන්නේ. මොන වේදනාවද එතකොට තියෙන්නේ? දුක් වේදනාවමයි තනිකර තියෙන්නේ. මහත්යට කියනවා අනේ සල්ලි ටික නැති වුණා ඔය. මහත්යට මොන කනගාටුවක් ඇති වෙනවද? සතුටක් ඇති වෙනවද? එහෙනම් මොන සිද්ද පහළ වෙන්නේ? දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත්. දැන් බත් ටික හොඳට උයලා නෝනට අමතක වෙලා කතා බලන නිසා වහල එන්න බැරි වෙන්නේ. යනකොට හූනෙක් වැටිලා. මොන සිද්ද පහළ වෙන්නේ? දෝමනස සහගත අසංකාරික. ඊට පස්සේ කල්පනා කරන මහත්යට කියනවද නැද්ද? අයින් කරලා ගෙනියනවද නැද්ද? ඇයි? දැන් මොන දෙකාවක් නටා ගනීද දන්නේ නැහැ. පවුනේ මේ වගේ වහ කන්න දෙන්න හොඳ නැහැ කියලා කියනවා. කිව්වට පස්සේ රෑ එළි වෙනකන් ඉවරයිද නැද්ද? ඉවරටම ඉවරයි. එතකොට මොන සිද්ද පහළ වෙන්නේ? පිළිකුලක් තමයි. දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාර. දැන් හුණ ගෙනල්ලා දීලා කනවා. හරි රසට කනවා. කෑම රහයිද? හරි රහයිනේ කියලා කියනවා. අනේ කිව්වට තරහ වෙන්නේ නැප හුණෙක් වැටිලා හිටියා. මොන සිද්ද පහළ වෙන්නේ? දෝමනස මේ සිත් පහළ වෙන්නේ. එතන පිනද අපේ ගත වෙන ජීවිතේ එක්ක ලෝභ මූලිකයි එක්ක දේශ මූලිකයි. කුසල්ද අකුසල්ද? අකුසල්. චේතනාවට අනුව මේවා අඩු වැඩි වෙනවා. දැන් සමහර දෙයකට දැඩිව තරහ යන වෙලාවට චේතනාව අධිකව ක්‍රියාත්මක වෙනවා. සමහර දේවල් වලට තරහ යනවා ටක් ගාලා නිවිල යනවා. ඒක මොකද එතන චේතනාව එච්චර බලවත් නෑ. හැබැයි ඒ සිත් දෙකේම නම එකයි. අපි කියමු පොරවක් උස්සගෙන තව කෙනෙක්ට ගහන මිනිස්සෙට ඇති වෙන සිත් මොනවද? මොන සිත් ඇති වෙන්නේ? දෝමනස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත්. එතකොට පින්නන්නේ තව පුද්ගලයාට තරහින් බඩින පුද්ගලයාට ඇති වෙන සිත් මොනවද? ඒත් එකමයි. නම එකයි චේතනාවේ අඩු වැඩි වීමක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ සිත සමාන වුණාට කර්මය සමාන වෙන්නේ මේ තියෙන චේතනා නානත්වය. මේ හැම සිතකම චේතනා නානත්වයක් තියෙනවා. චේතනාව එකිනෙක ආකාරයට මොකද වෙනස් වෙනවා. ලෝභයේදීත් එහෙමයි. දැන් අපි කියමු හොරකම් කරන කෙනාටත් පහළ වෙන්නේ සෝමනස්ස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට ඇඳුමකට ආස කරන කෙනාට පහළ වෙන්නේ ඒ සිතම තමයි. නමුත් ඒකේ චේතනාව වෙනසක් තියෙනවා. මොකද තියෙන්නේ? චේතනාව. මේකට කියන අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියලා. කර්මයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන අල්ප සාවද්‍යයි මහා සාවද්‍යයි. එහෙම තියෙනවා. ඇති කර ගන්නා කර්මය.
මේව හැමදේම තේරුම් ගන්නව නම් හොඳයි. මොකද එහෙම ඕනේ නැහැ. නමුත් මෙච්චර ලස්සන වටින ධර්මයක් හැම දෙයකටම හේතුවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මේකත් කියන්න ඕන. ඇඳුම් පැළඳුම් ගැනීමේදී, දරුවෙක් සිප ගැනීමේදී, මලකට ආස කිරීමේදී ඇතිවෙන ලෝභ මූලික සිත්. නමුත් ඒවා බරපතල ඒවා. හැබැයි දුකද හදන්නේ සැපද? හදන්නේ දුකයි. කර්මයේ තරම් බරපතල අල්පසාවද්ද. හැබැයි අන්සතු දෙයක් හොරකම් කිරීමේදී, අන්සතු දෙයක් හොරකින් නිස්සීමේදී, ඒ ආකාර වර්ධිකාම සේවනයක් කිරීමේදී ඇති වෙන දේවල් බරපතලයි. නිරේගාමී වෙන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න නැත්නම් හිතන්න පුළුවන් අපිට බැලුවොත් ඇත්තටම දවසේ උදේ නැගිටලා හැන්ද වෙනකම් පහළ වෙන මොන සිද්ද? එක්ක ලෝභ මූලිකයි, එක්ක දේශ මූලිකයි. තව එකක් තියෙනවා. ඒක තමයි විස්තර කරේ නැහැ මෝහ මූලික. ඒ නිසා පින්නතුනි මොකද වෙන්නේ? දවසම බැලුවොත් තීක්ෂණයෙන් සැපද හදන්නේ දුකද? අනන්ත දුකක් හදාගන්නේ. අනන්ත දුකක්. නමුත් ඒකදී අපේ ඇති වෙන දේවල් ගත්තොත් අපිට එක්ක ඇඳුමකට ආස වෙන්නේ, එක්ක හාල් ටිකකට ආස වෙන්නේ, එක්ක ටෙලි නාට්‍යයකට ආස වෙන්නේ. ඔය වගේ ලෝභ සිත්නේ පහළ වෙන්නේ. එතෙන්දී යම්කිසි ආකාරයේ දුකක් හැදුවත් ඒක තරම් බරපතලමයි කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අල්පසාවද්ද. නමුත් අපි අන් කෙනෙක්ගේ වස්තුවක් හොරකම් කිරීමේදී ඒ වගේ තියෙන දස කර්මපතෙන් ලෝභය පහළ වෙන පත හත. ඒ වගේ අවස්ථාවලදී කර්මය ඊට බරපතලව සකස් වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි පුළුවන් නම් සම්පූර්ණ උත්සාහ කරන්න ඕනේ තනිකර ලෝභ දේශ සිතු වලින් ඈත් වෙන්න. නමුත් සම්මාකාරයකට කරන්න වුණොත් අර වගේ තත්යකට යන්න හොඳයි. එතෙන්දී පින්නතුනි අති භයානක කමක් වුරුම වෙනවා. දැන් මේවා තව ඉස්සරහට ඇත්තටම ලස්සනට ගැඹුරට විස්තර කරන්න තියෙන දේවල්. දැනට ඔහොම හිතාගන්න. ඊළඟට මේ ආකාරය. පින්නතුනි අම්මා මැරුවත් මරන්නේ මේ සිතේ. තාත්තා මැරුවත් මරන්නේ මේ සිතේ. දැන් උදාහරණයක් කියන්න. දැන් පින්නතුනි තමන්ගේ කවුරු හරි දෙන්නෙක් රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට දෙන්නටම පහළ වෙන්නේ මොන සිද්ද? මේ සිත්. මේ සිත්. දැන් උදාහරණයක් කියමු. කවුරු හරි තාත්තා ගෙදර බීලාවිලා අම්මට ගහනවා. එතකොට තාත්තට පහළ වෙන්නේ මොන සිද්ද? දෝමනස සහගත පතික සම්පයුක්ත අසංකාරික සිත්. නෝනට පහළ වෙන්නේ මොන සිද්ද? ඒත් අසංකාරිකව අසංකාරික හිත් පහළ. දරුවන්ට පහළ වෙන්නේ මොන සිද්ද? ඒ තුරව මොන මූලිකයිද? දේශ මූලිකයි. ඒ කියන්නේ මේ මුළු ගෙදරම සිත මොහොකින්ද වැහිලා තියෙන්නේ. ඒක අපි සරලව තේරුම් ගත්තොත් තාත්තා ඉන්නේ රෞද්‍ර දේශයෙන්. අම්මා ඉන්නේ බයෙන්. දරුවෝ ඉන්නේ පයි. නැත්නම් අම්මා බය නැහැ එක්ක කනගාටුයි. ওই වගේ දේවල් තමයි. ඒක කොහොම බැලුවත් මොන මූලිකයිද? ද්වේෂ මූලිකයි. ඒ නිසා පින්නතුනි ඒ ගෙදර මොකක්ද නැත්තේ? සතුට නැහැ. මොකක්ද නැත්තේ එවැනි ගෙදරක සතුට නැහැ. ඇයි දේශයත් එක්ක සතුට උපදින්න විදියක් නැහැ. එහෙම උපදින්නේ. ඒ ගෙදර ඇති වෙන සිත් පරම්පරා නිසා උන්ගේ සතුට විනාශ වෙලා යනවා. මම මෛත්‍රී භාවනාව කියා දෙන දවසේ කොනේ තරහ කන යක්ෂයාගේ කතාව කිව්වද? මෙහෙ කිව්වද දන්නේ නැහැ. කිව්වා. කිව්වා. එහෙනම් ඒක කියලා තියෙනවා. ඒ තරහ සමහර පින්නද මේ දේශසිත වලට විශ්වයේ ඒවට ආස කරන සත්ව කොටාසින දැන් මේ ලෝකයේ බැලුවට පින්නතුනේ අපි හිතන්නේ පුද්ගල වශයෙන් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ ධර්මතාව වශයෙන්. දැන් තරහ යන කෙනාම තමයි අසුරු කරන්න වැඩිපුර නැඹුරු වෙන්නේ. අපි හොරකම් කරන කෙනා වැඩිපුර නැඹුරු වෙන්නේ හොරකම් කරන්න. සල්ලාලේ වැඩිපුර නැඹුරු වෙන්නේ සල්ලාල වෙන්න. කේලම් කියන අය වැඩිපුර නැඹුරු වෙන්නේ කාටද? කේලම් කියන අය. ඇඳුම් වැඩියෙන් තෝරන අය වැඩිපුර එකතු වෙන්නේ කාටද? ඇඳුම් වැඩියෙන් තෝරන අය. ඒක එහෙම තමයි. ඒක ලෝක ධර්මතාවයක්. ඒ නිසා ධර්මතාවල සකස් වීම ඒකයි. ඒ නිසා අපිට මේ විශ්වයේ දේශසිත පහළ වෙන්නේ මිනිස්යන්ට විතරක් නෙවෙයි යක්ෂ කොට්ටාස වලට. එතනින් ගියාට පස්සේ දේව කොට්ටාස වලට සමහර. එතනින් ගියාට පස්සේ තිරිසනුන්ට බල්ලොන්ට තරහ යනවද නැද්ද? එනවා ඒත් මේ සිත්ම තමයි. සිතේ නම එකයි. පූසොන්ට තරහ යනවද නැද්ද? තරහ යනවා. පූසට පොඩ ඇඟිල්ලෙන් අල්ලලා බලන්න තරහ යනවද නැද්ද කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට තරහ යනවා. ඒ ආකාරයට පින්නතු මේ සිත් තමයි විශ්වයේ පහළ වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට යම් යක්ෂ කොට්ටාස ඉන්නවා. ඒගොල්ලොත් වැඩිපුර ආස කරන්නේ මේ සිත් වලට. ඒගොල්ලොත් දැඩි තරහින් ඉන්නේ. අන්න ඒ ආකාරයට පින්නතුනි මොකක්ද වෙන්නේ? ඒ අය එවැනි පවුල් වලට ලං වෙනවා. ඒක තමයි අර ඒ සිදුවීම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනි ඒ වැලට ලං වුණාට පස්සේ කොහේ හරි සාත්‍රයක් අහන්න ගියොත් මොකද කරන්නේ? ඔන්න යස්සයෝ ගෙදර බන්දලා තින්නේ කියනවා. එතකොට මොකද කරන්නේ? ඊට පස්සේ ඊට පිළියම් වශයෙන් අනිවාර්යයෙන් මොකක්ද දෙහි කපන්න එනවා. දෙහි කපන්න එන්න කලින් ආවතේව කරන්න තියෙන මොනවද කරන්න තියෙන්නේ? බෝධි පූජා තියන්න ඕන. ගෙදර රණ්ඩු වෙන්න බෑ. කිරි අම්මාවරුන්ට දානයක් දෙන්න ඕන. දැන් ඔහොම කරනකොට ওই වගේ දේවල් වල දේශයේද වැඩිපුර පහළ වෙන්නේ මෛත්‍රියද? මෛත්‍රිය. එතකොට යක්ෂයන්ට ඉන්න පුළුවන්ද? නෑ. ඊට කපු මහත්තයා ඇවිල්ලා දෙහි ටික කපලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි සැනසෙල්ලයි ගෙදරට. ඊට පස්සේ අයිත් මාසයක් දෙකක් ගියාට පස්සේ අයිත් කපු මහත්තයා වාගෙන අනේ අයිත් යක්ෂයෝ ටික ඇවිල්ලා දන්නේ නැහැ කියලා. එයි මොකද? අයිත් අරකින් පස්සේ අර පුරුදු ස්වභාවයම තමයි. අයිත් කෙහිවලු ටික පටලවා ගන්න. අයිත් මොකද වෙන්නේ? යක්ෂයෝ කිට්ටු වෙනවා.
අනේ තව එකක් බන්ධනයක් කළනේ. නැවත එහෙම කියනවා. ඉතින් බලන්නකොට මුළු ජීවිත කාලයම කපල ඉවරයක් නේ. මම දන්න අපේ පැත්තේ කවුලක් තියෙනවා. ඒ ගෙදරට පින්නතුනි අවුරුද්දට පාරක් තොইলයක් දෙකක් ගෙදර තියෙනවා. දැන් මම ඒක දැනගෙන අවුරුදු 16ක් විතර තාමත් තොইল ඉවර නැහැ. තාමත් නූල් බඳිනවා. හේතුව අරක තමයි අර වාගේ අර පිළිවෙත් කරනකොට දේශය අඩු වුණාම මේ අය ටිකක් ඈත් වෙනවා. නැවත ලඟ වුණාම මේ අය ලඟ වෙනවා. එහෙනම් නියමම ලෝකයේ තොইলය මොකද්ද? තමන් මෛත්‍රියෙන් වාසය කරනවා නම් ඒ ගෙදරට යක්ෂයන්ට ඉඩ නැහැ පින්නු. ඒකයි තියෙන නියම දෙය. මෛත්‍රිය කියන්නේ දේශයක් නෙවෙයි. ඒක ඉස්සරහට කියා දෙන්න ඕනේ ඒ සිතේ ස්වභාවය. මෛත්‍රිය උපදින සෑම සිතකම ප්‍රීතියයි සැපයයි දෙකම උපදිනවා. එහෙනම් මේ ලෝකේ කෙනෙක්ට මේ සිත් පහළ වෙනවා. එයා ටක් ගාලා 100ට ගන්න ඕන මොකද්ද? මගේ සතුටයි බාහිර අයගේ සතුටයි දෙකම නැති වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? සුවපත් වේවා. අපේ වාහනේ තා වාහනයක් වැදිලා යනකොට මොන සිද්ද වැඩිපුර පහළ වෙන්න පුළුවන්? දේශසිත. ඇයි සුවපත් වේවා කියලා හිතන්නේ? අර ගිනි ගන්න සිත් පරම්පරාවේ මේ සිතක්වත් නිකන් හරි පහළ වේවා කියන අදහසක් තියෙනවා. නම් මේ ධර්ම ඉගෙන ගැනීමේ වටිනාකම මේකයි. දැන් මේ පින්නතොර යමකට ආස වෙච්ච ගමන් හිතන මොන මූලිකයිද? ලෝභය. කුසල්ද අකුසල්ද? අකුසල්. ඊට පස්සේ දැන් කරන්න දෙයක් තියෙනවද? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න විදියක් නැහැ. ඒකත් දන්න විදියක් නැහැ. ඒ නිසා පින්නතුනි අර සිරිකොතේ අදින විදියට අදින්න මේ ක්‍රමෙදි බෑ. ඒක නම් අදින්න බෑග්කට කොහෙන් හරි ඇදලා ගන්නවනේ. ඒ ක්‍රමයට බෑ. මේ ධර්මතාවයේදී ගියාට පස්සේ ගියා. දැන් ඒ වෙලාව වර්තමානයේ මොකද හිතන්න ඕන? අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මොකක් හරි කුසල අරමුණක් විතර ගන්න ඕන. මොකද ඒ කුසල සිතේදී ඒ තුල අකුසලයක් නෑ. ඒක තමයි මේක තියෙන වටිනාම දේ. තමන් හිත අකුසලයට ගියා ගන්න ටක් ගාලා අඳුර ගන්නවා නම් පසුතැවිලි වෙලා වැඩක් නෑ. ඊළඟට ටක් ගාලා පින්නතුනේ කුසල අරමුණක් සිහි කරන්න ඕන. ඒක තමයි කරන්න පුළුවන්. දැන් තරහ ගිය ගමන් දැනුණ ගමන් මොකද කරන්න ඕන? දැන් ඉතින් ඕක ගැන අයි දුක් වෙලා වැඩක් නෑ. අයි තරහමනේ යන්නේ. සුවපත් වේවා කියලා හරි හිතන්න ඕනේ. ඒත් තරහ යනවනේ. එතනින් පොඩ්ඩක් අයින් වෙලා යන්න ඕනේ. ඒත් තරහ වෙලා යනවනේ. දැන් ඒක අම්ම කෙනෙක් කිව්වා මට හොරයි අම්මා අවිල්ල දන්නේ. මට හරියට තරහ යනවා. මොකක් හරි ආයතනයක ප්‍රධානියෙක් වෙන්නේ නැති. මට හිතන විදියට. දැන් වැඩිපුරම තරහ යන්නේ කාටද? දැන් ආයතනයක නා වැඩිපුරම තරහ යන්නේ කාටද? ප්‍රධානියට තමයි. ෂර්ට් එක හරියට යට කරලා ආවේ නැතුණත් ඉවරයි. මට මතකයි පිළිද අපේ යාළුවෙක් ගියා මොකක්ද මේ ඉන්ටර්විව් එකකට. ඉතින් මමත් ගියා. ගමේ කොටේ විදියට තමයි ඇඳලා ගියේ. ඊට පස්සේ ටී-ෂර්ට් එකක් අඳලා උඩින් දාලා ගියා. ඉතින් ආයතන ප්‍රධානිය කෙනෙක් ගියපු ගමන් ෆයිල් එක විසි කරාලු. ඇයි කියලා ඇහුවා. තමුසේ ওই ෂර්ට් එකක්වත් ඇඳගෙන ඉන්න දන්නේ යක්ෂයෙක් වගේ කෑයිගලු. මමත් ඒ විදියටම තමයි ඇඳලා ආවේ. මං කොහෙද යන්නේ යම. වෙන කරන්න දෙයක් නෑ. හේතුව මොකද? සමහර ආයතන ප්‍රධානීන්ට ෂර්ට් එක හරියට නැතුණත් අවුල්. මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත පහළ වෙනවා. එයාගේ හිත ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්න. දැන් අර එන කෙනා බය වුණොත් මොන සිද්ද පහළ වෙන්නේ? ඒත් දේශසිත. එන කෙනාට ඊට වඩා තරහක් ගියොත් සමහර පුටුවක් ඔලිය වදින්නත් පුළුවන්. සම් ගාමන්ට් වල සුපර්වයිසර්ලට ওই වගේ වැඩ වෙනවා. දැන් අපි පැතින කොග්ගල ගාමන්ට් එක. කවුරු හරි පිරිමි ළමයෙක් ඕකේ වැඩ කරන්න ගියොත් අර ගෑල් ළමයින්ට පේන්න මොනවා හරි ගේමක් ඇද ගන්න සුපර්වයිසර්. ඇද ගන්න කොහෙද දුරින් ආපු කට්ටිය නම් මොකද වෙන්නේ? දැන් අර ඒ ළමයා තීරණය කරනවා මම නැවත ගාමන්ට් එන්නේ හවසට සුපර්වයිසර් ඉවරයි. එළියට බහිනකොටම කොහේ හරි පොළු පාරක් හරි දෙයක් හරි වැදිලා තියෙනවා. ඒක නිසා සමහර වෙලාවට දේශසිතවලදී බය වුණොත් ඒත් දේශය. ඊට වඩා දේශයක් අටගත්තොත් පොරෝ පාරක් එහෙම නැත්නම් මේ පොළු පාරක් වදින්න ඒත් මොකද්ද? දේශය. ඒ නිසා මේ ලෝකයම මේ විදියට බැලුවොත් දේශයෙන් ගිනි අරගෙන ඉන්නේ. මේ ලෝකයම දැන් අපි මේ පෘථිවියම ගත්තොත් අපිට වැඩිපුර මේ ලෝකෙ මිනිස්සුන් තරහ යනවද නැද්ද? තරහ යනවා. මුළු දේශ ගින්න මුළු ලෝකෙම බුරබුරා නැගෙනවා. දැන් පිටු දේශ දැන් අපි දන්නවා හිතෙන් රූප බිහි කරනවා. දේශය ඇති වෙලාවට ඇඟ කූල් වෙනවද රත් වෙනවද? රත් වෙනවා. එහෙනම් තේජෝ ධාතුව අධිකයි. බිහි වෙන රූප මොන ධාතුව අධිකයිද? තේජෝ ධාතුව අධිකයි. ඊළඟට මොකද්ද? පඨවි ධාතුව අධිකයි. එතන යම් කාරණයක් අපි කියමු යුද්ධය කියලා. අපිට පිනොතනේ අපිට බෝම්බයක් පුපුරලා කියලා ඔක්කොටම නිවුස් එකට අහන්න ලැබෙන මුළු ලෝකෙට. ඒක මුළු ලංකාවේ ඊට කැමති හැම මිනිස්සෙන්ට මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත පහළ වෙනවා. එතකොට මේ හැම සිතකම තේජෝ ධාතු අඩුයිද වැඩිද? අඩුයි. ඒ වැඩි. එතකොට මේ මුළු ලංකාවට පරිසරයට මොකද වෙන්නේ? තනි කර ගිනි ගත්තා වගේ වෙනවා. එහෙනම් මේ මුළු පරිසරයම නිකන් මලානික වෙලා වගේ යනවා. ඒ යුද්ධය අවසාන කාලේ මේ පැත්ත නිකන් මලානික වෙලා වගේ හැම පැත්තම. දැන් අපි දැක්ක අර ඡන්දේ 8 වෙනිද පෙරදුනාට පස්සේ ටික දවසක් ඒ මේව තේරෙන කෙනාට පරිසර සිදුවීම් තේරෙනවා. දැන් වැඩිපුර ප්‍රමාණයක් මොකද හිටියේ? දුකෙන් කනගාටුවෙන් හිටියේ. කනගාටුව කියන්නේ මොකද්ද? දේශය. එතකොට පරිසරයට මුදාහරින්න මොන මේ රූප ධර්මද? තේජෝ ධාතු අධික. එතකොට ඒක පරිසරයට කෙලින්ම බල නිකන් මලානික වෙලා වගේ යනවා. දැන් අපි කියමු සමහර මිනිස්සු මරුණට පස්සේ ඒ රටේ දහස් ගාණක් දුක් වෙනවා. කනගාටු වෙනවද නැද්ද?
එනික ඒ කාලේට නිකන් පරිසරය නිකන් පරිසරයක් නිකන් මැලවිලා වගේ නැද්ද? ඇයි රූප පරම්පරාවේ පරිසරයට කෙලින්ම බලපෑමක් සිද්ධ කරන. මනෝ පුබ්බං ගමා ධම්ම. මනෝ සෙට්ටා හැම දෙයකටම මුල් වෙන්නේ මොකද්ද? මනසයි කිව්වේ ඒකයි බුදුරජාණන්. ඒක අති සියුම් ආකාරයට කල්පනා කරත් මේ පෘථුවිය හැදිලා තියෙන්නේ මනස නිසා. උනම ඒකත් මේ පිටුන ඒක දිගට කියා දෙන්න ලොකු විස්තරයක් කරන්න වෙනවා. මොකද මම කෙටියෙන් කියා දෙන්න. නැවත කාලයක් ලැබෙන්නේ නැති නිසා. අපි මේ තරම් විශාල පෘථුවිය හැදුනේ හිත නිසා. පින්නතුනේ මේ සියලුම පෘථුවිය විනාශ වුණාම සම්‍යක් දෘෂ්ටික සත්වය යන ආබස්සර බ්‍රහ්ම ලෝකෙට. මොන ලෝකෙටද යන්නේ? ආබස්සර. ඒක නිරේ දැන් සමහර අය නිරගත වෙලා තිනු සම්‍යක් දෘෂ්ටික චේතනා සහිතව. ඒ අය නිරසත්තුත් මේකේ උපදිනවා. ඊළඟට මේකේ ප්‍රේතයොත් උපදිනවා. මේකේ දෙවියොත් උපදිනවා. මේකේ මිනිස්සයොත් උපදිනවා. මේක අසුරනිකායකයොත් උපදිනවා. සම්‍යක් දෘෂ්ටිකය විතරයි. මිත්‍යා දෘෂ්ටිකය වෙන නිරේකට මාරු වෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් පිළිම මේ ආබස්සර ලෝකය කියන්නේ ගිනිගත්ත ලෝකයක් නෙවෙයි. මේක සම්පූර්ණම ප්‍රීතිබක්කා භවිස්සාමි දේවාබස්සරා ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වෙන ලෝකයක්. දැන් අපි ගොඩාක් සතුටින් ඉන්නකොට අපිට කෑම ගැන මතකවත් තියනවද? නේ. දැන් අපි විභාගයක් පාස් වෙච්ච දවසක් කියලා හොඳ රිසාර්ට් එකක් ඇවිල්ලා. එයාට කෑම ඕනද නොකා ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නොකා ඉන්න පුළුවන්. හරි සතුටයි. මේ ප්‍රීතිය කියන එක ප්‍රීතියන රූප බිහි කරනවා. ඒ රූප තුලිනු සත්‍යයට ජීවත් වෙන්න යම් කිසි ආකාරයකට පුළුවන්. මෙන්න මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කියන ආහාරය ප්‍රීතිය. මේ අපි වගේ කන පයිඩ් රයිස් ඒවා මේවා කිසිවක් මේ ලෝකේ ප්‍රීතිය හිතේ උපදව ගැනීම තමයි මේ සත්‍යෝ ජීවත් වෙන්නේ. ඒ ලෝකෙට යන හැම සත්‍යයගේම ආහාරය මොකද්ද? ප්‍රීතිය. මේකේ සංවත්තායි කල්ප ගණනාවක් ඒ සත්තු ජීවත් වෙනවා. ඒක අවුරුදු දෙකක් තුනක් නෙවෙයි. ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් මේ ලෝකෙ ඉන්නකොට අර නිරේ ආපු අයට මොකද හිතෙන්නේ? අනේ මට එතෙන්ටම යන්න තිබුණා නම් කියලා අදහසක් එනවා. නේ? දැන් අපි කොච්චර රට ගියත් මොකද හිතෙන්නේ? අනිත් මට අයි ලංකාවට යන්න නැත්තම් කියලා හිතනවද නැද්ද? හිතෙනවා. එහෙම අදහස් වෙනවා. අන්නේ සත්‍යයට මොකද හිතෙන්නේ? නිරේන් ආපු අයට නිරේට යන්න හිත පහළ වෙනවා. මනුස්ස ලෝකෙන් ආපු අයට මනුස්ස ලෝකෙට යන්න හිත පහළ වෙනවා. දිව්‍ය ලෝකෙන් ආව අයට ඒ කාලෙදී ඒ සමාන කාලෙදී ඒ සත්‍යයන්ට ඒ ආසාවක් නැති වෙනවා. ආසාවන් කියන්නේ මොකද්ද? ලෝභ මූලික සිත්. මොන මූලික සිත්ද? අන්නේ ඒ හිත එක්ක පිට වෙන උපදිනවනේ රූප ධර්ම. ඒ රූප ධර්ම වල මොකක්ද වැඩි පින්නතුනි? ආපෝ ධාතුව අධිකයි. මොන ධාතුව අධිකයිද? ආපෝ ධාතුව අධිකයි. ලෝභ මූලිකත් එක්කනේ ආපෝ ධාතුව තමයි අධිකයි. ගිනි ගන්නවා වගේ නෑනේ ලෝභයේදී. ආපෝ ධාතුව අධිකයි. ඒතර මේ ආපෝ ධාතුව අධික වීම අර සත්‍ය අනන්ත ප්‍රමාණ ඉන්නවනේ. ඒක විශාල රූප බිහිවීම නිසා මේක ඍතුවක් බවට පත් වෙනවා. ඍතුවක් බවට පත් වෙලා විශාල වරුසාවක් ඇති වෙනවා. මේ වරුසාව මොකද වෙන්නේ? අවකාශ එකතු වෙනවා. කාලය. එතකොට ඒක තමයි පින්නතුනේ ඒ ජලය ප්‍රසාරණය වෙලා තමයි මේ ආකාරයේ මේ පෘථුවිය බිහි වෙලා මේ ග්‍රහ ලෝක ඉරසන්ත තාරකා බිහි වෙන්නේ. අන්තිමට බලාගෙන යනකොට පින්නතුනේ පෘථුවිය මේ වගේ පෘථුවියකටත් හේතුව මොකද්ද? මනෝපුබ්බං ගමා ධම්ම. මනෝ සෙට්ටා මනස තමයි හිත තමයි මුල් වෙලා තියෙන්නේ. අර ආසාව තමයි මුල්ුනේ හිත ගත්ත අරමුණ. ඊට පෘථුවිය විනාශය බැලුවට පස්සේ ඒත් හිත තමයි මුල් වෙන්නේ. පෘථිවිය විනාශයටත් මුල් වෙන්නේ මොකද්ද? සත්වයාගේ රාග දේශ මොහ වැඩි වෙන්න මොකද වෙන්නේ? පෘථිවි රසය අතුරු දහන් වෙනවා. එතන ඒ ආවුෂ අඩු වෙනවා. ගිනි ඒ කාලේට තියෙන ඍතු විපර්යාස මොකද? නියං මහා නියං ඇති වෙනවා. අකාලේ මහා වහයි කඩා වැටෙනවා. කලට වහින්නේ කලට පායන්නේ එහෙම වෙලා ස්වාභාවික විපත් වැඩි වෙනවා. එන්න මොකද වෙන්නේ? අවසානයේ මේ පෘථිවිය සියල්ලම විනාශ වෙලා යනවා. පෘථිවියේ විනාශයටත් මුල හිත, පෘථිවිය ආරම්භයටත් මුල හිත. ඔය ආකාරයට වෙන අභිධර්මයේ දන්න කෙනෙක්ට ඒ විද්‍යාත්මකව එක තේරුම් ගන්න පුළුවන්. ඒක මේ සූත්‍ර මේවා තේරුම් ගන්න එකක් අග්ගඤ්ඤ සූත්‍රය. අනිත් ඒවා අටුවාව. ඒ වගේ ගොඩක් දේවල් ඕන. මේක සරලවම තේරුම් ගන්නත් පුළුවන්. මේ ගොඩක් විස්තර අඩු කරලා කිව්වේ. එතකොට මේ අපිට තේරෙනවා මේ හිත කියන ධර්මතාවය කොච්චර ප්‍රබල දෙයක්. හිතත් ඒ ප්‍රබල වෙන සිතුවිලිත් එක්ක. එතකොට පිනොත් දේශය නැමැති සිත් ඉපදුනාට පස්සේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඒ නිවසටවත් ඒ රටටවත් කිසිම යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතාවය යම්කිසි බුද්ධිමත් පුද්ගලයෙක්ට හරි බුද්ධිමත් කෙනෙක්ට මේ රටේ හරි මේ ලෝකේ හරි තේරෙනවා නම් එයා මොකද්ද මේ රටේ කරන්න ඕන? වැඩිපුර මිනිස්සුන්ගේ හිතේ මෛත්‍රිය ඇති වෙන විදිහට රට සකස් කරන්න ඕන. අන්න එහෙම වුණොත් රටේ පරිසරය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒ නිසා අපිට යම්කිසි ආකාරයකට පාසලක නිතර විනාඩි 5ක් හරි මෛත්‍රී සිතුවිලි සජ්ජායනා කරොත් ඒව හිතන්නේ ළමයින්ට පුරුදු කරොත් ඊට පස්සේ පාසල් අවසන් කරන විනාඩි 10ක්. එතකොට ලංකාවේ මෙහෙම කරොත් මොකද? විශාල වශයෙන් මොන රූපද බිහි වෙන්නේ? පරිසරයට සුවදායක රූප බිහි වෙනවා. මේ පින්නතුන් බලන්න භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා. ඒ භාවනා මධ්‍යස්ථානයේ තියෙන කුසල් දියුණු කරන තැන.
එතකොට මේ පරිසරයට ගියාම ඉන්න ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඕන ටිකක් කල් පවතිච්ච භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා බලන්න. ඒ පරිසරයත් හරි සාන්තයි, සුවදායකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලා වැඩ ඉන්න කැලයත් හරිම සුන්දරයි කියන. මොකද රහතන් වහන්සේලාගේ සිත් වලින් බිහි වෙන රූප. මොකද ඒ පරිසරයට සැනසෙල්ල. ඒ නිසා තමයි රහතන් වහන්සේ නමක් පිරිනුවම් පෑවට පස්සේ කවුරු හරි අපවත් කරොත් මොකද වෙන්නේ? පෘථිවිය දෙදරලා යනවා. මොකද මේ පෘථිවිය මේ ගස් කොළන් වලට මහ මුහුදට හිතක් නැහැ. එහෙම ඒවට නමුත් යම් කිසි ආකාර රූප ධර්ම සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දාලා පුච්චනකොට මොකද වෙන්නේ? ඒ නිසා ඒ ඇතිවෙච්ච මිනිස්යාගේ දේශයට මේ මුහුදටවත් ඉබේ ඉන්න පුළුවන් කම නැහැ. සාමාන්‍ය ගුණයක් තීච්ච මිනිස්සෙක් ගමක වැරුණත් පරිසරයේ මූකලම් වෙලා වගේ. රහතන් වහන්සේ නමක් එයාගේ සිදුවීමක් වුණොත් පරිසරයේ ලේසියකට ඒ අඩ ගැහිම මොන විදියට වෙයිද කියලා හිතන්න පුළුවන් කම නැහැ පින්නද. ඒක නිසා මේ ධර්මතාවල ක්‍රියාකාරීත්වය හරිම පුදුමාකාරයි. සමහරට පින්නද අභිධර්ම ඉගැන්වීම හා තේරුම් ගැනීම නිසා මේ විශ්වය පිළිබඳව හිතන දේවල් බොහොම හිතන්න කියන්න අමාරුයි. පොත්වල සමහරට ලිව්වොත් පුදුමයි. නමුත් මේ පින්නද මේක ඉගෙන ගත්ත නිසා තේරෙනවා. සමහර හිතෙන කරුණු ඒ තරම්ම ලස්සන නමුත් කියන්න තේරෙන්නේ නැහැ. මේ පින්නද මේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ හොඳට මේ දත්ත ටික ගත්තට පස්සේ මේ විශ්වය පිළිබඳව පුදුමාකාර තේරුම් ගැනීමකට ලක් වෙනවා. හේතුඵල ධම මනාකොට තේරෙනවා. හරි පුදුමයි මේ ලෝකේ මේ දේවල් සිද්ධ වෙච්ච හැටි. ඒ නිසා මේක උතුම් ධර්මයක්. මේ පින්නතර පුළුවන් තරම් මහන්සියෙන් මේක ඉගෙන මට බේසික් එක දෙන්න පුළුවන්. ඒක දැන් ගොඩක් දීලා තියෙන්නේ. මේ පිළිතුරු ඉතුරු කරුණු ටිකත් එකතු කරගෙන තේරුම් ගන්න මේ විශ්වයේ පුදුමාකාර පිළිබඳ විශ්ව රහස් පිළිබඳව තේරුම් ගැනීමක් ඇති වෙනවා. මේ දේවල් මේ කොහොමද වෙන්නේ? මේ දේවල් වලට ඉතින් අපි කවදාවත් අපිට තේරෙනවා ගුණවන්තයෙක්ට මරුණට පස්සේ ගම මූකලානක් වෙච්ච අපිට කවදාවත් තේරෙන්නේ නැහැ නේ ඇයි එහෙම වෙන්නේ කියලා. අන්තිමට මොකද්ද බලපාලා තියෙන්නේ? ඒ ගමේ මිනිස්සුන්ගේ හිත් ටික තමයි ඒකට බලපාලා තියෙන්නේ. කවුරු හොඳ මිනිස්සෙක් මැරුණොත් මොකද කරන්නේ? අනේ පව් කියලා කියන්නේ නැද්ද හැමෝම? කනගාටු වෙන ඔය කාලෙම දැන් මේ කාලේ බැලුවොත් සිංගප්පූරුවේ නැතුණා මිනිස්සු. මුළු ශෝක කාලයක් ප්‍රකාශ කරන ශෝක කාලයක් කියන්නේ මොකද්ද? කනගාටු වෙන කාලයක්. එහෙනම් මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත. මොන සිද්ද රටට පහළ වෙන්නේ? එහෙනම් එක වෙලාවකට මැරුණට පස්සේ මොකද්ද කරන්නේ? මැරුණට පස්සේ කිරිබත් කන්නත් බෑ. මොකද ලෝභ මූලික සිත්. එහෙනම් මොකද්ද හොඳම දේ පින්නතුනේ? මෛත්‍රියෙන් අනිත්‍ය සිහි කරලා වාසය කිරීම තමයි හොඳම දේ. සතුටු වෙන්නත් බෑ. පේන්න. මොකද්ද කරන්න ඕනේ? දේශ වුණා කියලා යහපතක් සිද්ධ වෙන්නේ. කනගාටු වුණා කියලා යහපතක් කරනද මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත. ඔහුට වැඩකුත් නෑ, Tamanට වැඩකුත් නෑ. ඒ වෙලාවට චිත්තසංතානට කිසිම සතුටකුත් නෑ. ඒ නිසා කුසලයෙන් ප්‍රීති වීම තමයි ගොඩාම වැදගත් වෙන්නේ. ඒක තේරුම් ගන්න. ඊළඟට පින්නතේ අද උගන්වන ධර්මතාවයක් තමයි එකක් දේශමූලිකස අනිත් එක්ක කුක්කුච්චය. කුක්කුච්ච. හිත ගන්න අරමුණත් එක්ක උපදිනවා කුක්කුච්චය. මොකද්ද උපදින්න පින්නතුනේ? කුක්කුච්චය. කුක්කුච්චය. කුක්කුච්චය කියන්නේ මොකද්ද? නිදා ගැනීම නෙවෙයි. අම්ම නිදිමතයි නේද? ඈ? නෑ කුක්කුච්චය කියන්නේ සැකය නෙවෙයි. සැකයට කියන්නේ මොකද්ද? උඹගේ විචිකිච්ඡාව. එහෙමනේ අම්මලා කියන්නේ. උඹගේ කොහොමවත් විචිකිච්ඡාව තමයි මිනිස්සේ කරේ. ඒ කියන්නේ මොකද්ද? සැකයි. කුක්කුච්චය කියන්නේ නෑ උඹගේ කුක්කුච්චය කියලා කියනවද කවදාවත්? එහෙම කියන්නේ. එහෙම කියන්නේ. එතකොට මොකද්ද කුක්කුච්චය? කුක්කුච්චය කියලා කියන්නේ මොකද්ද? පසුතැවිල්ල. මොකද්ද කුක්කුච්චය කියන්නේ? හිත ගන්න සමහර අරමුණුත් එක පුදුමාකාර පසුතැවිල්ලක් එනවා. උදාහරණයක් කියන්න. දැන් හාමුදුර නමක් දානෙට වැඩලා. දැන් දානෙත් දෙනවා. දීලා දෙනකොට මොකද එකේ ඔළුව රොස් වෙලා. දැන් ගියාන් පස්සේ කියන්නේ මොකද්ද? දානෙ දීම ගැන සතුටුනේ. අපරාධي අර දානෙ පූජා කරගන්න බැරි වුණානේ මට. මං වගේ අවාසනාවන්තියා. එහෙම හිතනවද නැද්ද? හිතෙනවා. ඒ මොකද්ද? කුක්කුච්චය. කල පින ගැනත් පසුතැවිලි වෙනවා. පළවෙනි කුක්කුච්චය මොකද්ද? කල පින ගැන පසුතැවිලි ගොඩාක් ඒක තේරෙනවා. දැන් මේ ගිහිල්ලා මේ දැන් කියවා අපි හාමුදුරු නමකට පූජා කරනවා. මේ ලක්ෂිකෙත් අනේ හාමුදුරනේ මේ මට නම් මේක මදි වගේ හොඳේ. මම පස්සෙත් මොනවා හරි ගෙනල්ලා දෙන්න. දැන් යන ගමනුක් කියන අපරාජ අපි අරම පූජා කරා මදි. මේ පූජා කළා ඒ ගැන කිසි සතුටක් නෑ. දැන් දෙන්න බැරි වීම ගැන තමයි මොකද්ද තියෙන්නේ? කුක්කුච්චේ. මොකද්ද තියෙන්නේ පින්නතනේ? කුක්කුච්චේ තියෙන්නේ. එහෙම දෙයක් තියෙන්නේ. පසුතැවිල්ල. ඒකට කියන්නේ මොකද්ද? පසුතැවිල්ල. ඊළාට පින්නත දැන් සාමාන්‍ය විදිහට මේ ධර්මය තේරුම් ගන්නකොට Tamanට තේරෙන Taman ගැතින් වැඩිපුරම සිද්ධ වෙලා තියෙන කුසල් දකුසල්. ඊට පස්සේ අකුසල් ගැන පුදුම අයියෝ අපිට පිනක් කරගන්න බැරි වුණානේ. ඕගොල්ලෝ නම් හරීම ලකීමයා. අපි නම් එච්චර ලකී නෑ. එහෙම කියනවා. ඒ මොකද? නොකල පින ගැනත් පසුතැවිලි. එක පැත්තකින් කල පින ගැන පසුතැවිලි එනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? නොකල පින ගැන පසුතැවිලි. ඒත් මොකද්ද? කුක්කුච්චේ. පසුතැවිල්ල තියෙනවා එතන තියෙන්නේ මොකද්ද? කුක්කුච්චේ. පසුතැවිලි. එක පැත්තකින් මෙහෙම හිතනවා. අභිධර්මය මට තේරුණා කියලා පමණක් අය. අනේ මට නම් මෙලෝදියක් තේරුනේ නෑ මෙයා.
මොකද්ද පහළ වෙන්නේ? කුක්කුච්චේ. ඊට පස්සේ අහනවා දැන් අනේ හාමුදුරනේ මට නම් මේ තරම් තේරුම් ගන්න බෑ. අම්ම කියන සබ්බචිත්ත සාධාරණ කියන පස්ස වේදනා සංඥා ඒ ටිකත් කියනවා. ඒ තේරුනේ නැල්ලු. ඒ කියන්නේ කොච්චර තේරුම් ගත්තත් මදි. එතකොට මොකද්ද පහළ වෙන්නේ? කුක්කුච්චේ පහළ වෙන්නේ. මොකද්ද පහළ වෙන්නේ? පසුතැවිලි. ඉගෙන ගත්ත ටික ගැන සතුටු වෙන්නේ නැහැ. දැන් මේ බැරි වෙච්ච ටික තමයි හැම දුක. ඒ නිසා එවැනි පුද්ගලයාට මෙලෝ සතුටකින් ලෝකේ ජීවත් වෙන්න බෑ. ඇයි එක්ක පිනක් කළාත් ඒකෙන් පසුතැවිලි වෙනවා. දැන් ඔබ බෝමලුවල් ලක්ෂ ගාණක් වියදම් කරලා හදනවා. අපරාධයනේ අර වැට දාන්න නැතුව අපිට රත්තරන් වැටක්ම දාන්න තියුණේනේ. අර දැන් අර බෝමලුවේ පින්තූරු ටික බල කවදාවත් සැනසෙල්ලක් නැහැ. මොකද්ද හැමතිස්සෙම තියෙන්නේ පසුතැවිලි. ඊළඟට මේ බෝමලුවට යනවා. කරපු පින බලන්න යනවා. අපරාධේ හාමුදුරනේ මේ වගේ සඳකඩ පහනක් දැම්ම. මෙයින් එකක් දාගත්තා නම් හොඳයි. දැන් මේ පින කළා. ඒත් මොකද වෙන්නේ? සතුටු වෙන්න වාසනාවක් නෑ. පසුතැවිල්ලක් තියෙනවා. ඒ වගේ තමයි. ඒක දැන් ගොඩාක් පව් කරපු අයට ඒක තියෙනවනේ. දැන් අපි කියමු ප්‍රාණඝාතය වෙලා තියෙනවා. අනේ හැමතිස්සෙම හිතන මොකද්ද? හරි පසුතැවිල්ල. එහම ඒගගේ මනස තමන්ගේ අතින් යව වරදක් වුණාට පස්සේ ඒකත් තේරුණාන් පස්සේ අපිට ඇති වෙන ලොකුම දේ තමයි අපිට ඒක න කාටවත් කියා ගන්න බැරි පසුතැවිල්ල තියෙනවා. මේක මේ ප්‍රබල දෙයක්, මේක පොඩි දෙයක් නෙමෙයි. මම ඉස්සරහට කියලා දෙන්න. ඊළඟ දේ තමයි පින්නතුනි, ඊළඟ දෙයක් තමයි මේ කුක්කුච්චේ තාපහන කළ පව ගැන පසුතැවෙන. දැන් අපි පව් කරාට පස්සේ අනිවාර්යයෙන්ම පසුතැවිල්ල එනවනේ. එහෙනම් කළ පව ගැන පසුතැවිලි වෙනවා. දැන් මේ වගේ දෙයක් ඔන්න ණයෙක් එනවා. ණයෙක් ගෙදරට එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? අත්තරලා දානවා. ඊට පස්සේ ණයා පුතාට දෂ්ට කරනවා. ඊට පස්සේ පතුන අයියෝ ඔක මට මරා දාන්න තිබුණා. ඒ මොකද නොකල පව ගැනත් පසුතැවිලි වෙනවා. එක පැත්තකින් කලපව ගැන පසුතැවිලි වෙනවා. අර වගේ වෙලාවට මොකද්ද වෙන්නේ? දැන් මොන බල ඩෙන්ගු මදුරුවෙක් කෑවා. කනොත් දැක්කා. ඊට පස්සේ පසුත අයියෝ අරු මරා ගත්තා න ะ. එහෙමත් හිතෙන්න පුළුවන්. ආපු වෙලාවේ මොකද වෙන්නේ? මං කන්න දුන්න මේ හාමුදුරුවෝ කියන පිර නිසා. දැන් තමයි අපේ දරුවට ඩෙන්ගු. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පසුතැවිලි එනවා. අරු මරා ගන්න එක නොකල පව ගැනත් පසුතැවිලි. හරි පුදුමයි. ඒ නිසා මොකද දැන් මෙහෙම කියමු. යම් කිසි ආකාරයකට කාට හරිම ගහන්න හිටියා. ඉවසලා ගැහුවේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මගදී රිටර්න් එක හම්බ වුණා. ඉතින් ගහන්න නැතුව යවුවා. ඊට පස්සේ පසුතැවෙන එදා මට මුගේ කන් අඩිය පලා ගත්තා නම් කියලා. ඒ කියන්නේ මොකද? නොකල පව ගැන පසුතැවිලි වෙන. ඔන්න පෙබා කරන් අහු වුණා. කොබ්බෑ කඩුව මහත්තයට මරා ගන්න බැරි වුණා. ඊට පස්සේ අයියෝ එදා මරා දැම්මන. එහෙම අදහසක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ කරන්න බැරි පව පිළිබඳව ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් කල පින ගාව පසුතැවිල්ල ඇති වෙනවා. එක පැත්තකින් කල පව ගැන පසුතැවිල්ල ඇති වෙනවා. එක පැත්තකින් මොකද වෙන්නේ? නොකල පින ගැන පසුතැවිල්ල ඇති වෙනවා. අනිත් පැත්තෙන් ඇති වෙනවා නොකල පව. එහෙනම් අනිත් පැත්තෙන් බැලුවොත් ජීවිතය කියන්නේ පසුතැවිලි ගොඩක්ද නැද්ද? ගොඩක් පින්න. ගොඩක්. පින්නතුනේ සමහර මිනිසුන්ගේ මේ පසුතැවිල්ල පුදුමාකාරයි. එයා ඇවිල්ලා කියන එක මේ ගම්පහ අම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මගේ බලු කුක්ක ලෙඩ වෙලා. මම මූ අරගෙන ගියා කාර් එකේ දාගෙන බෙහෙත් දෙන්න. එනකොට කාර් එකේ බ්‍රේක් කරද්දි වැදිලා මුගේ දැන් නිකන් පණ නෑ වගේ මට හරි දුකයි මම පවක් කරගත්තද කියලා. දැන් මේ අරගෙන ගියේ බෙහෙත් දෙන්න. දැන් බ්‍රේක් කරේ හිතලා වදින්න කියලාද? නෑ. දැන් මොකද වෙන්නේ? දැන් මහා පසුතැවිල්ලද නැද්ද? තියෙනවා. මේක හරියට තියෙන දෙයක්. ඊළඟට සමහර දැන් මේක ළඟ දවසක් ඇවිල්ලා එක අම්ම කෙනෙක් කතා කරලා කියනවා මාස 6කට විතර එයාගේ අම්මා අතර පොඩි මේ ගැටණයක් තිබුණලු. අම්මා ලෙඩ වෙලා ඉඳෙද්දි එක දවසක් රණ්ඩු වෙලා අම්මා දාලා ගියාලු වෙන ගෙදරකට යන්න. ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇවිල්ලා සතියකින් විතර බලනකොට අම්මා බාත් รู ම් එකේ වැටිලා මැරිලා ඉඳලා. දැන් මෙයා අවුරුදු 20 ගානකට විතර කලින් ওই සිද්ධිය වෙලා තියෙන්නේ. මෙයා මේ අවුරුදු 20 ගානෙම මෙයාට හිතෙනවලු අනේ මම අම්මා මරාගත්තා කියලා. එහෙනම් එයා අවුරුදු 20 ගානෙම ගත කරලා තියෙන්නේ මොකකින්ද? කුකුච්චේ. මොකකින්ද ගත කරලා තියෙන්නේ? පසුතැවිල්ලෙන් ගත. ඒ පසුතැවිල්ල උපදින කිසිම විට සතුට නැහැ. ඇයි පසුතැවිල්ල කුකුච්චේ උපදින දේශයත් එක්ක. ඒක මං ඉස්සරහට පෙන්නන්නම්. බෑ කුකුච්චේ කියන්නේ විශ්ව ධර්මතාවයක්. එහෙම එකක් උපදිනවද නැද්ද? උපදිනවාම තමයි. ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුක්කුච්චේ කියන්නේ අකුසලයක්. කුක්කුච්චේ කියන්නේ මොකද්ද? පසුතැවිල්ල. පසුතැවිල්ල කියන්නේ කුසලයක් නෙවෙයි. කල පින ගැන පසුතැවිල්ල කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. කල පව ගැන පසුතැවිල්ල කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ප්‍රබලම අකුසලයක් දේශමූලික සිත් එක්ක උපදින්න. එතකොට පවණක් අය මෙහෙම කණේ ගහ ගන්නවා. ඇයි බලයි අරන මුළු ජීවිතේම පසුතැවිල්ලක් වෙලා ඇති. ඊට පස්සේ සමහර අය කසාද බැඳලා එනවා. ආපු දවස් ඉඳන් මූ වගේ එකෙත් එක්කද මං ආවේ. එහෙම හිතනවා. සමහර මහත්තයෙක් හිතන මේ වගේ යස්සනියක්ද මට ලැබුණේ. එතකොට මොකද මුළු ජීවිතේම මොකකින්ද ගත කරන්නේ? කුක්කුච්චි.
සමහරට ඉවස ගන්න බැරි වෙලාවට කියන තමුසේ වගේ යස්සෙක් එක්කනේ මං ආවේ කියලා. ඒ කියන්නේ මොකකින්ද? කුක්කුච්ච හරි පසුතැවිල්ලක් තියෙන. සමහර දරුවෝ ගැන අම්මලාට ඒ වගේ උඹ වගේ යස්සෙන්නේ මට ඉපදුනේ. අපේ අම්මෝ මට කී පාරක් කියලා තිනවද? මෙහෙම තියෙන. මොකද ඒතකොට සමහර වෙලාවට දරුවන් කෙරෙහි අම්මලාට තියෙන මොකද්ද? පසුතැවිල්ලක් තියෙන. එහෙම දෙයක් තියෙනවා පින්න. ඉතින් ඒ නිසා අර අම්මට ඉතින් එහෙම දැන් මේ අම්මට කොහොමද අවුරුදු 20 ගාණක් පසුතැවිලි වෙලා. ඊට පස්සේ මම මොකද්ද අම්මගෙන් ඇහුවා මෙහෙම ඇහුවා. අම්මාට හිතුණාද මෙයා කොහොම හරි වැටිලා මගේ උපකාරලතෝ වැටිලා මැරෙන්න ඕන කියලා අදහසින්ද කි. එහෙම නෑ හාමුදුරනේ තරහ වෙච්ච නිසාලු ගියේ. අයිත් ආවේයි. කොහොම වුණත් අම්මා ලෙඩින්නේ හිටියේ කියලා මට පස්සේ හිතුණලු. එහෙනම් එයාට අම්මා මරා ගැනීම පිළිබඳව කිසිම චේතනාවක් තිබිලා චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා. චේතනාවයි කර්මය වෙන්නේ. චේතනාවක් නැති කිසිම දෙයක් කර්මයක් බවට සකස් වෙන්නේ. එයයි ධර්මතාවය. දැන් මේ අම්මගේ අතින් කිසිම චේතනාත්මකව මව ඝාතනය කිරීම පාප කර්මයක් සිද්ධ වෙලා නැහැ. නමුත් දැන් කරන්නේ මොකද? මේ පසුතැවිලි එන්නේ මොකද? දැන් අර සලක ගන්න බැරුණ යාට ඉන්න බැරි වෙච්ච නිසා යා හිතනවා මම අම්මා මරා ගත්තද කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ධර්මයේ ගැන නොදැනීම නිසා ඔය වගේ මහා පසුතැවිලි තියෙන්න පුළුවන්. නිසා මම විවිධ උපමා මගින් පැහැදිලි කරලා දුන්නේ. එහෙම හිතන්න එපා. ඒක මොකද අවුරුදු 20 ගානක්ම ජීවත් වෙලා තියෙන පුදුමාකාර අකුසලයක. ඕකම ඇති නිරේට අරගෙන යන්න. ඕකම ඇති නිරේට අරගෙන යන්න. ඊළඟට මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ওই වගේ සිදුවීම් සිද්ධ වුණා. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් එක ගෙදරක ගොඩාක් හිතවත්ව වාසය කරා. නිතරම යන්නේ දානෙට ඒ ගෙදෙට්ට. නිතරම යාළුවෙක් වගේ ඉන්නවා. ඉන්න ගමන් මොකද වෙන්නේ? ගියපු ගමන් දඩාස් ගාලා පුටුවට පැනලා තමයි වාඩි වෙන්නේ. ඉතින් එහෙම තමයි ඒ කාලේ ස්වභාවය. මේ ස්වාමීන් වහන්සේ එක දවසක් ගියපු ගමන් පැන්න ගමන් වාඩි වුණා. දරුවා හම්බ වෙලා මාසයක් පුටුවේ තියලා තිබුණේ. බෙල්ල නැමිලා මැරුණා. අන්න දැන් යාළුකම ඉවරයි නේද? දැන් අර අම්මලාට පහල වෙන්නේ මොකද? තෝ මගේ දරුවා මරාගත්තා. දැන් ස්වාමීන් වහන්සේ කියන වචනේ නෑ. අර දැන් මිනි මරුවෙක්ට වගේ තමයි කතාව. දැන් මේ ස්වාමීන් වහන්සේ ටක් ගාලා පැනලා දිව්ව වෙච්ච ගම. අයි ඉන්නව මැරෙන්න ගන්න වෙනවනේ. ඊට පස්සේ ගිහිල්ලා හිතනවා අනේ මං පරාජිකා වුණාද දන්නේ? පසුතැවිල්ලක් ඇති වෙනවා. අනේ මම මේ දරුවා මැරුවද දන්නේ නැහැ. මොකද මනුස්ස ඝාතනයක් සිද්ධ කිරීම පරාජිකා ශික්ෂාපදයකට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. මනුස්ස එදා උපන් කලලයක් මැරුවත් උදව් කරත් අනුබල දුන්නත් මොකද්ද? පරාජිකා. භික්ෂුභාවය නැති වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අනේ මගේ භික්ෂුභාවය නැති වුණාද දන්නේ? ගොඩාක් කල් කනස්සල්ලෙන් ගත වුණා. ගත වුණාට පස්සේ මොකද වෙන්නේ? හිතුවා මම මේක දැන් මෙහෙම හිත ඉන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කියන්න ඕනේ එක්ක මගේ භික්ෂුත්වයේ නැති වෙලාද තියෙනවද කියලා අහගන්න ඕනේ. පසුතැවිල්ලකින් ගත වෙන්නේ. පසුතැවිල්ලෙන් ඉන්නකොට මොකද වෙන්නේ? කෙට්ටු වෙනවා. එන්න මොකද වෙන්නේ? කන කෑමක් දිරවන්නේ නැහැ. එහෙම දිරවන්නේ නැහැ පින්නතුන්. දැන් බලන්න ගොඩාක් පසුතැවිලි ඉන්නේ අරයා නැති වුණා, මෙයා නැති වුණා, අරක නැති වුණා, මෙයා අනේ මට මේ ඇඳුම නෑනේ, අනේ මට කාර් එකක් නෑනේ, අනේ මගේ මහත්තයා ලස්සන නෑනේ කිය ඉන්නකොට ලස්සන වෙනවද? මොකද වෙන්නේ? එන්නේ ගෑනු කෙනා කෙට්ටු වෙනවා. එන්න යත් කැත වෙනවා. හේතුව මොකද? කන කෑමක්වත් දිරවන එක ධර්මතාවය. දේශසිත එක්කනේ උපදින්නේ. ගිනි ගන්නවා. ඉතින් මොකද වෙන්නේ පින්නතුනේ? දැන් අර කෙනා අර ස්වාමීන් වහන්සේ එන්න කෑමෙන් කෙනා අනිත් ස්වාමීන් වහන්සේලා කියන කතාව. දැන් ඔයා ඉස්සර හොඳට හිටියේ. දැන් හරි කෙට්ටු. දැන් මේ ප්‍රශ්නේ කියන්න පුළුවන් කමකුත් දැන් වෙන ආරන්න එකට පැනලා ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි කවන්නේ හිත හදාගෙන ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එක ගෙදරක ගොඩාක් හිතවත්ව වාසය කරා. මං මේ ගෙදර ගිහිල්ලා පුටුවෙන් වාඩි වුණා. වාඩි වුණාම දරුවාගේ බෙල්ල මේ වෙලා මැරුණා. අනේ ස්වාමීනි මට හරි පසුතැවිල්ලක් තියෙනවා. මොකක්ද? මගේ අතින් ප්‍රාණඝාතයක් සිද්ධ වෙලා මගේ භික්ෂුත්වයේ නැති වෙලාවත් දන්නේ. එලා බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂුව ඔබ එතන මේ පුටේ වාඩුනේ ළමයා මරන්න හිතාගෙන. අනේ එහෙම හිතක්වත් මට බුදුරජාණන් වහන්සේ තියුනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි භික්ෂුව. චේතනාවයි කර්මයේ බවට සකස් ඔබ ඒ නිසා ප්‍රාණඝාතයක් සිද්ධ වෙලා නැහැ. ඔබට ඒ නිසා ඔබේ භික්ෂුත්වයේ නැතිවීමක් සිද්ධ වෙලා. හැබැයි ඔබ සමාජ රීති හරියට දන්නේ. මොනවද දන්නේ නැත්තේ? සමාජ රීති දන්නේ නැහැ කියලා කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙවුවා. උපසම්පන්න භික්ෂූන් වහන්සේ නම පුටුවක වාඩි වෙන අතගාල වාඩි යුතුයි අද ඉඳලා කියලා. ඒ ශික්ෂාපදේ අදටත් තියෙනවා. උපසම්පන්න භික්ෂුවක් යම් ආකාරයක පුටුවක කොහේ හරි වාඩි වෙනවා නම් ඉස්සෙල්ලා අතගාල වාඩි වෙන්න ඕනේ. එදායින් පස්සේ මොකෝ එක පැනෙව්වේ. යම් ආකාරයේ වරද තවත් උන මිනිසු තුලින් භික්ෂුන් වහන්සේලා දැඩි දෝරස්ථාරෝපණයක් ලක් වෙන බවින් වළක්ව. ඒක පැනෙව්වේ මේ පවකින් වළක්ව ගන්න නෙමෙයි මොකද්ද? භික්ෂුව දෝෂාරෝපණයෙන් වළක් කරන්න ඕන නිසා. ඉතින් අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට ඒ ආකාරයේ ප්‍රාණඝාත පාප කර්මයක් සිද්ධ වෙලා එන්න පසුතැවිලි වෙන්න එපා කියන. නමුත් යම් කිසි ආකාරයකට දැඩි අවවාදයක් කරා ඔබ සමාජ රීතිය හරියට දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා පින්නතුන් අන්නේ ඒ වගේ උපමා වලින් බුද්ධ කාලේ සිදුවෙච්ච මේ දේවල් වලින් ඒ අම්මට කොහොම ටිකක් හරි ගියා.
ඉතින් සමහර අය ඒ වෙලාවට හදා අයිත් පසුතැවිලි වෙනවා. ඕක නතර කරන්න විදිය නතර කරන්න තියෙන මොකද? ඒක අකුසලයක් කියලා දැනගෙන පසුතැවිලි වුණොත් ඉක්මනට එකෙන් අයින් වෙනවා. නැත්තම් ওই පසුතැවිල්ලෙම නිරේට අරගෙන යන්නත් පුළුවන්. තවත් ඒ ආකාරයේ සිදුවීම. ඊළාට පින්නතුනි එක්තරා ස්වාමින්වහන්සේ නමක් හිටියා මේ කාශ්‍යප බුද්ධ කාලේ මට මතක විදියට අවුරුදු 30000ක් එක දිගට සීල් රැක්කා. අවුරුදු කීයද? 30000ක් උපසම්පන්න සීලය ආරක්ෂා කරා. දැන් මේ 30000ක්ම සීල් රැකලා මේ ස්වාමින්වහන්සේ මොකද වුනේ? ඔරුවකින් ගියා වෙනත් ආරණ්‍යයකට යන්න. එතකොට එතනින් බහිනකොට මොකද වෙන්නේ? ගහක අත්තක් ඇල්ලුවා. අල්ලපු ගමන් මොකද වෙන්නේ? කැඩිලා අතට ආවා. ශික්ෂාපදයක් තියෙනවා. රිකිල්ලක් කැඩුනත් පචිති ඇවත. ඇවතකට පනවල තියෙන. ඒ කියන්නේ වරදක්. කුඩා වරදක් එතන. ඒ කියන්නේ ගහක අත්තක් කැඩීම මිනිස්සෙන් මරන වගේ දෙයක් නෙවෙයිනේ. ඒවා පනවල තියෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුවට සිහියෙන් ඉන්න දියුණු කරගන්න. සිහිය දියුණු කරගන්නයි සමාජයෙන් එන දෝෂාර ඒ යම් හේතු වලට. සමහර ශික්ෂාපද පනවල තියෙන පාපයෙන්ම වළකින්න. සමහර ශික්ෂාපද වල පනවල තියෙන බුදුරජාණන් වහන්සේ කියන පැහැදුණු අයගේ පැහැදීම වැඩි වෙන්නත් නොපැහැදුණු අයගේ පැහැදීම ඇති වෙන්න. සේකියා වගේ පනවල. ඉතින් සේකියා වලට ඒ වගේ ඒවා පනවල තියෙනවා. මොකද ස්වාමින්වහන්සේලා ගස් කප යන එක ලස්සන දෙයක් නොවන නිසා. ඒ නිසා මොකද දැන් මේ ස්වාමින්වහන්සේ අවුරුදු 30000 සිල් රැකලා මොකද වුනේ? පස්සේ අයියෝ මගේ සීලය අපිරිසුදු වුණා. දැන් මෙහෙම කල්පනා කර යනකොට මගදී මරණයටපත් වුණා. කොහෙද ගිහිල්ලා උපන්නේ? අපායේ නෙවෙයි නාග ලෝකේ උපන්නා. ඒරාපත නාග රාජ්‍යය වෙලා. ඉපදුනේ තිරිසන් යෝනි. අවුරුදු 30000 සිල් රැකලා කොහෙද ඉපදුනේ? තිරිසන් යෝනි. හේතුව පසුතැවිල්ල අත්තර ගන්න බැරි වුණා. මොකද අත්තර ගන්න බැරි වුණේ? පසුතැවිල්ල අත්තරේට පසුතැවිල්ල නැමැති අකුසලයෙන් තමයි නිරේට ගෙනිච්චේ. ඒ යෝනිදී මොකද වෙන්නේ? මගපල ලබන්න බෑ. ඇයි නාග ලෝකේ සත්ත්ව යෝනිය ආයට මගපල ලබන්න භවාංග උපේක්ෂා සම්තිරණ. ඒකයි ප්‍රශ්නේ. ඒක ඉදිරියට දැනගන්න තියෙන දෙයක්. දි හේතුක ත්‍රි හේතුක භවාංග නෙවෙයි. ඒ නිසා පින්නතුනි මොකක්ද වෙන්නේ? දැන් අර අච්චර අවුරුදු 30000ක සිල් රැකපු ආනිසංස යට ගියේ ඇයි? පසුතැවිල්ල නිසා. ඒක සමාජයේ තියෙන දෙයක්. මහා පිංකම් කරනවා. අද මොන පිංකමක් කරන්න යනවා. ගිහිල්ලි වල Taman දන්නේ නැතුව හාමුදුරු නමක් ඇඟේ වදිනවා. ගෙදර අයියෝ මට පවා සිද්ධ වෙලාද දන්නේ. එහෙම හිතේනවා. අර පිංකම ගැන මෙලෝසිය. ඔක තමයි. ඒ කියන්නේ එතකොට මුළු අර පිංකමම ගත කරලා තියෙන මොකකින්ද? අකුසලේ. මේකට මෙන්නතර මේක අනිත් පැත්ත තේරුම් ගන්න මේ කුක්කුච්චේ ප්‍රහාණය කරන බුදු කාලේ හොඳම නිදර්ශන තියෙනවා. මේ කුක්කුච්චයෙන් සිත වැටිච්ච කෙනෙක්ට කවදාවත් නිවනට හිත යන්නේ නෑ. නිවනට යන්නේ අකුසලයක් එක නිවන් දකින්නේ කොහොමද? විනෝදේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩිම ආකාරයේ මනුෂ්‍ය ඝාතනය සිද්ධ කරපු කෙනා තමයි කවුද? අඟුලිමාල. එයා තමයි ඒක උනේ. අඟුලිමාල ස්වාමින්වහන්සේලා පැවිදුණාට පස්සේ කුක්කුච්චේ ආවා. අර ප්‍රාණඝාතය කරපු ඒවා ගැන මොකද්ද පසුතැවිල්ල ආවා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල ස්වාමින්වහන්සේ ගාට වැඩිලා කියනවා දැන් ඕක ගැන කල්පනා කරලා ඇති වැඩ නෑ. කළපව සිහි කරන්න එපා අඟුලිමාල. කළපව ගැන කල්පනා කරන්න යන්න ඒ පව තව වර්ධනය වෙන කුක්කුච්චයත් එක්ක දේශය පහළ වෙනවා. දේශයත් එක්ක පව තව එන්න වර්ධනය වෙනවා. ඔබ දැන් කරපු පිනක් නැත්තම් ඒ සිහි කරගන්න කියලා කිව්වා. ඇයි ඒක එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? කුක්කුච්චයෙන් වාසය කරොත් නිවනට හිත යන්නේ නේ. අර පංච නීවරණ වල නිවන ආවරණය කරන ධර්ම පහක් තියෙනනේ. කාමචන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච. කුක්කුච්ච පසුතැවිල්ලෙන් නිවන ආවරණය කරනවා. නිසා අවවාදයක් කරා දැන් කරපව පවක්ම තමයි. දැන් ওই ගැන කල්පනා කරලා ඇති වැඩ නෑ. දැන් පිනක් කරලා තියනවා ඒ ගැන හිතන්න කියලා කිව්වා. අන්න ඒ ආකාරي කුක්කුච්චයෙන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ මුදෙව්ව නිවන කරා යන. ඒ ස්වාමීන් වහන්සේට තිබුණ හැකියාව මොකද්ද? පසුතැවිල්ලෙන් ගැලවෙන්න. ඒ නිසා මොකද උනේ? ඉක්මනින්ම ත්‍රිවිද්‍යාව ඇතුව අරහත්ත්වය සාක්ෂාත් කරා. ඒක තියෙනවා. ඒ නිසා අපිට කල්පනා කරන්න පුළුවන් අපි ඒ තරම් බරපතල පාප කර්ම අපේ අතින් සිද්ධ වෙලා නැහැ. දැන් මට අපිට භික්ෂුවක් වශයෙන් පිළිවෙල සමාජයේ විවිධ අය ඇසුරු කරන්න වෙනවා. ඒ ආයේදී පින්නතුනේ මේ ගොඩාක් පින්නතුන්ගේ මේ කුක්කුච්චය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් අපිට අහන්න වෙනවා. අනේ හාමුදුරනේ නෝන මෙහෙමයිනේ. අනේ හාමුදුරනේ මහත්තය මෙහෙමයිනේ. එහෙනම් අපේ අතින් මේ වගේ බරපතල සමහරට ඇබෝෂන්ස් වගේ ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට ඕවා සමාජයට කියන්න බෑනේ. නමුත් මේ හිත ඇතුලෙන් ඔය ගැන පසුතැවිලියුම් දැඩිව තියෙනවද නැද්ද? තියෙනවා. මුළු ජීවිත කාලෙම තියෙනවා. කොහොම දේවල් තියෙනවා. ඒ නිසා එහෙම මහා දැන් අපිට ඕවා දැනගත්තම දැන් අපි කිව්වොත් මේ මහා අකුසලයකින් මේ ගත කරලා තියෙන මේ පිංකම් කරාට මේ හිත තියෙන්නේ මොකද්ද? අර තනි වෙච්ච වෙලාවට අරකම එනවා. ඒක යම් කිසි පවක් කරොත් මොකද වෙන්නේ? ඒකම ගොඩක් දුරට හිතෙන්න තියෙන ඉඩකඩ වැඩි. මුලින්ම කරන්න ඕන පවෙන් වලකින එක. හදිස්සියෙන් වුණොත් මොකද වෙන්නේ? ඉක්මනට Taman දක්ෂ වෙන්න ඕන කුක්කුච්චයෙන් හිත ගලවා ගන්න. නැත්තම් තවත් පව සිද්ධ වෙනවනේ. ඉතින් යම් කිසි ආකාරයකට උපක්‍රමශීලීව මොකක්ද වෙන්නේ? ඒ ආකාරයට යම් විදියට ධර්ම කරුණු වල හිත හදන්න වෙනවා. සමහරට කොච්චර හැදුවත් ඒත් හදාගන්නේ නැහැ.
දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ තවත් සිදුවීමක් වුණා. ඒ මුගලන් මහරහතන් වහන්සේ වැඩි එක්තරා ගම්මානයක රාත්‍රී කාලයේ ගත වෙනකොට රැයට නවතින තැනක් කිව්වම එක්තරා කාන්තාවක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි මගේ ගෙදර නතර වෙන්න පුළුවන්. රාත්‍රියේ ගත වුණාම මේ කාන්තාව වෙල ඔක්කොම ඇඳුම් ටික ගලවලා දැම්මා. එපාර මුගලන් මහරහතන් වහන්සේ කිව්වා නැගෙනිය ආකාශේ චිත්‍රම් දින්න හදන්න එපා. එච්චරයි කිව්වේ. ටක් ගාලා ඇඳුම ඇඳගත්තා. ඇඳගෙන ඇහුවා වෙන පුද්ගලයෙක් ආවනම් මෙහෙම කීනෙන්වත් කියන්නේ ඔබ වහන්සේ කොහොමද ওই වගේ හිතක් හදා වෙන කෙනෙක් ආවනම් ලේවම නිදානවා කිව්වා. කිව්වා අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ. අපි රාගයේ දේශයේ වමනි කරපු අය. ඇහුවා මටත් එහෙම හිතක් හදාගන්න බැරිද? පුළුවන් කිව්වා. මෙන්න මේ භික්ෂුණී ආරාමයක් තියෙනවා යන්න කිව්වා. ගියා. ගියාට පස්සේ මොකද වුනේ? දැන් මේ කාලේ උපාසකම්ම කෙනෙක් ගියා. අයියෝ මම කරගත්ත දෙයක්. කවදාවත් සීල සමාධි ප්‍රඥා වඩයිද? අරක ගැනම පසුතැවිලි. නමුත් ඒ අම්මට තිබුණ දක්ෂතාවයක් ඒක අමතක කළා දැම්ම. එතන ඉඳලා සීල සමාධි ප්‍රඥා රහත් තෙරණියක් බවට පත් වුණා. අන්න තේර ගාතාවේ තියෙනවා ඒ රහත් තෙරණියගේ තේර ගාතාව. මොකද කුක්කුච්චෙන් අත මිදෙන්න එකල බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළසේ. පිළිතුරු මේ ලෝකේ ප්‍රබල පාප කර්ම පහක් තියෙන කුක්කුච්චෙන් ගලවන්න බැරි. ඒ පාප කර්ම පහ වුණොත් නම් ගලවන්න බෑ බුදු කෙනෙක්ටවත්. ඒ මොකද්ද? මව ඝාතනය, ප්‍රියා ඝාතනය, රහතන් වහන්සේ ඝාතනය, බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීම, සංඝ ભેදය. ඔය පහ සිදු වෙච්ච කෙනෙක්ගේ නම් කුක්කුච්චේම තමයි මරණකම්ම ගත වෙන්නේ. මේ පිළිතුරු සිරගෙදරකට ගිහිල්ලා කතා කරන්න හම්බුනොත් අම්මා මරපු කෙනෙක් එක්ක කතා කරන්නේ තනිකර කුක්කුච්චෙන්. මට එවැනි අත්දැකීම් තියෙනවා ඒකයි මම කියන්නේ. කිසි විටකවත් සැනසෙල්ලක් විතර එන්නේ. ඒකෙම තමයි යා මැරලා අවීචි මහා නරකාදීට ඇදගෙන දේවදත්ත ස්වාමීන් වහන්සේ බලන්න. අවසානයේ හිතුණා බුදුරජාණන් වහන්සේ හරි මං වැරදි කියලා. නමුත් කුක්කුච්චේ නැති උනේ නේ. ඒ නිසා අන්නේ පංචානන්තරීය පාප කර්ම පහක් යම් ආකාරයට සිද්ධ වුණොත් කුක්කුච්චේ කියන අකුසලයේ හිතට එන එක වළක්වන්න බෑ. මේ ජීවිතේදී. නමුත් ඊට මෙහා පාප කර්මයක් සිද්ධ වෙලා තිබුණොත් වීරියෙන් උත්සාහයෙන් කුසල අරමුණු හිතට අරගෙන වළක්වන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ පින්නතු මේ කුක්කුච්චේ භයානකම තේරුම් ගන්න. මේක විස්තර කරලා ගියාට පස්සේ එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මේ නාවල පන්තිදී අපේ හාමුදුරුවෝ මම මුළු ජීවිතේම කුක්කුච්චේනේ ඉඳලා තියෙන්නේ. එහෙම කිව්වා. ධනවත් ව්‍යාපාරික කාන්තාවක්. හැමතිස්සෙම හිතෙන්නේ මට අරක ලැබුන්නේ නැහනේ මේ බිස්නස් එක ලැබුන්නේ නැහනේ මෙහෙමලු හිතෙන්නේ. නැත්තම් මේක එහෙම ඒක ඇත්ත. ඒ නිසා මේ මිනිස්සු හිතන්නේ පසුතැවිලීම හරිය හොඳ දෙයක් කියලා. දැන් සමහර අය වරදක් කළා ඒකට හොඳම විසඳුම වශයෙන් ගන්නෙ මොකද්ද? පසුතැවිලීම. ඒක පසුතැවිලි නැත්තම් යන්නේ හරි නෑ වගේ නිකන් ඒකට. එහෙම දෙයක් තියෙනවා. දැන් කවුරු හරි මැරුණොත් අනිත් අය පසුතැවිලි වෙන්න ඕන කියලා මතයක් තමයි සමාජයේ තියෙන්නේ. හදිසියෙන් ගිහිල්ලා ඒකේතර I am very sad කියලා කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? හරි නෑ වගේ. බැරි වෙලාවත් I am very happy කියලා આવොත් මොකද වෙන්නේ? ඒක අපේ සමාජ මතයක් තියෙන මොනවා හරි ඒ වගේ දෙයක් වුණොත් පසුතැවිලි වෙයල්ලා. එහෙම අදහසක් තියෙන. එහෙම එපා. ඒක කුසලයක්. ඒක කනගාටු වෙන්න කාරණයක් තමයි. නමුත් කනගාටුව කියන්නේ මොකද්ද? අකුසලයක්. ඒක පින්නතුනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරන්න ඕනේ. ඒ නිසා මෙතන ඉන්න සමහර අයට ජීවිතේ යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන් ලේසියට අමතක කරන්න බැරි. ඒවා ලෝකෙට කියන්නත් බෑ. ඒක කිව්වොත් මොකද වෙන්නේ? ලේසියෙන් ජීවත් වෙන්න විදියකුත් යමක් වරදක් සිද්ධ වෙච්ච බව Taman පිළිගන්න. ඉස්සෙල්ලා Tamanට සමාව දෙන්න. හොඳම දේ. ඒක මතක් කරන එකෙන් අත මිදෙන්න. සම්පූර්ණ ඒක අමතක කරලා දාන්න උත්සාහ කරන්න. ඒ අරමුණ එන්න වෙලාවට කුසල අරමුණක් විතර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එයාගේ කුක්කුච්චෙන් අත මිදුණු බුදුරජාණන් වහන්සේ ජීවිත කාලේ චරිත ගැන කල්පනා කරන්න. දැන් අම්බපාලි ගම්මුකෝ. එයා දැන් ආවට පස්සේ එයා අර කරපු දේවල් ගැන පසුතැවිලි වෙලා හිටියන රහත් වෙන්න පුළුවන්ද? බෑ නිවර ආවරණය වෙන කුක්කුච්චේ. නමුත් දක්ෂතාවයක් තියුනේ කාන්තාවට මොකද කුක්කුච්චේ ගලවලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරා. ඉතින් අන්න ඒ ආකාරයේ පින්නතුනේ කළා මේ කුක්කුච්චෙන් අත මිදෙන්න ඕන නැත්නම් පිනක් කරා සමහර අයගේ පුරුද්ද පසුතැවිලි වීම. පවක් කරොත් ඒක අහන්න දෙන්නේ අනිවාර්යයෙන් පසුතැවිල්ලට කාරණයක්. මුලින්ම කරන්න ඕන පසුතැවිලි වෙන්න දේවල් පුළුවන් තරම් නොකර ඉන්න ඕන. හදිස්සියෙන් හරි බැරි වෙලාවත් වුණොත් මොකද්ද කරන්නේ? ඒකෙන් පසුතැවිලි නොවි ඉන්න දක්ෂ වෙනවා. දැන් මේකෙන් ඊට පස්සේ සමහර මිනිස්සු පුදුම මිනිස්සු ඉන්නවා. මේක ගන්නවා ආයුධයක් කළා. කරන පවක් කරන පසුතැවිලි නොවි ඉන්න. ඒක නෙවෙයි මේ කියන්නේ පින්නතුනේ. ඒක හොඳට තේරුම් ගන්න. පව් කරොත් අනිවාර්යයෙන්ම පසුතැවිලි වෙන්න වෙනවා. ඒක ධර්මතාවයක්. නමුත් යම් කිසි ආකාරයක පුළුවන් තරම් මහන්සි ගන්න ඕන හිත පාපයෙන් ගලව ගන්න. හදිස්සියෙන් හරි වෙලා තිබුණොත් මොකද්ද වෙන්නේ? සම්පූර්ණ එකෙන් අතමි දෙන්න සම්පූර්ණ උත්සාහයක් වීරියක් ගන්න ඕන. නැත්නම් මේ ධර්මයේ වැරදියට අල්ල ගන්න එපා. නැත්නම් හිතයි මේ පව් කරන්න අනුබල එහෙම ගන්නෙ. පව් කරොත් අනිවාර්යෙන් දුක් විපාක සකස් වෙලා තියෙන්නේ. නමුත් ඒ ගැන හිත ඉඳලා කියලා නැවත සැප ලැබෙන්නේ තවත් අන්ත දුකකට යන බවයි තේරුම් ගන්න. නිසා මේ කුක්කුච්චේ කියන දේශයේ උපදින සමහර වෙලාවට පිටු රෞද්‍ර වශයෙන්. දැන් අපි වෙලාවට වැඩක් කරන වෙලාවට කවුරු හරි එක තරහ යන්නේ කුක්කුච්චේ නිසාද? නෑ වැඩේ හරියට වෙන්නේ නැති නිසා. සමහර වෙලාවට අපිට පසුතැවිල්ල ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? ඒ වෙලාවටත්
දේශයත් එක්ක පසුතැවිල්ල ඇති වෙන්නේ. දේශසිතත් එක්ක කුකුච්චේ උපදිනවා. සමහරට කුකුච්චේ ඇතුවත් දේශසිත උපදිනවා. කුකුච්චේ නැතුවත් දේශසිත උපදින. ඒ චෛතසික chart එකෙන් තමයි ඒක මම ලස්සනට අර මේ පාට කරලා ඇති කුකුච්චේ ඇතුව උපදින හැටි නැතුව උපදින හැටි කියලා. එතකොට පින්නතුනි ඒක හොඳට තේරුම්. එහෙනම් කුකුච්ච අද ඉගන්නේ කුකුච්චය මොකද්ද ඒක? අකුසලයක්. අපේ ජීවිතේ ගොඩාක් වහගෙන ඉන්න අකුසලයක්. අපි ඒක අකුසලයක් කියලාවත් දන්නේ. අකුසලයක් කියන එක තේරුම මොකද්ද? චිත්තසංතානයේ දවන, චිත්තසංතානයේ තවන, චිත්තසංතානයේ ගිනි තියෙන අනාගතේ දුක් විපාක උරුම කරන දෙයක්. අද ඉගන්නවා දේශසිත දෙකක්. ඒ දෙකෙන් තමයි ලෝකේ දේශය හටගන්නේ. ඒ දෙකත් ප්‍රහාණය කරන්න ඕන දෙකක්. අනිත් එක ඉගන්නවා චෛතසිකයක් ඉගන්නවා සිතත් එක්ක උපදින මොකද්ද? පසුතැවිල්ල. අපි පසුතැවිල්ල පාලියෙන් කියන්නේ මොකද්ද? කුකුච්චේ. කුකුච්චේ. එහෙනම් මෙතෙක් කල් ඉගෙන ගත්තනේ පින්නතනේ. අඩුතරමේ කුකුච්චයක්වත් නැති කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දේ තමයි සුළු මතක් කිරීමක් කරන්න ඕන පින්නත. ඊජියේ පටන් අකනිටා බවාග්‍රේ දක්වාම මේ පින් අනුමෝදන් වීමට කව සීල සත්වෝ මේ පින් අනුමෝදා වේවා කියලා සාදුකාරයක් පවත්. ඒ වගේම පින්නතුනි මේ සියලුම කුසල් වල බලයෙන් මේ ශාලාවල් ඉදි කරලා අපිට ධර්මයේ ඉගෙන ගන්න මේ සියලු පහසුකම් සලසා දෙන ඒ අමිත් පුස්සල්ල මහත්මයායි මහත්මිය, ඒ පවුලේ සියලු දෙනාට, ඒ සත්පුරුෂ කාර්ය මණ්ඩලයට, ඒ සියලු දෙනාට මේ පින් හේතු වෙමින් ඔවුන්ගේ දුක් කරදර අඩු වේවා. ඔවුන් කියන සියලු හිතන පතන සියලු යහපත් කාර්යයන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම උතුම් වූ නිවනින් සැනසෙන්න කුසල් දියුණු කරගන්න අපි රැස් කර සියලු කුසල් උපනිශ්‍රේ උපකාර වේවා කියලා සාදුකාරයක්. මේ පින්නතුනි මට සාර්ථක මේක පහල කරන ඒකට ගොඩාක් පිං. ඒ වගේ මේ සියලුම කුසල් වල බලයෙන් මේ ඊළාට පින්නතුනි තව දෙයක් මේ පින්නතුනි මතක් කරන්න ඕන. මේ අභිධර්මයේ ලෝකේ බොහෝ අයට මේ ඉගෙන ගන්න විවිධ භාෂාවල ඉගෙන ගන්න ඕන කියලා චෛත්‍යයක් නිර්මාණය කරන්න හිතුවා. නමුත් ඒක නම වැඩි කියන්න ගියේ නැත්නම් ඒක රජයේ ලිඛිත අවසරය ලැබුණ නැති නිසා. නමුත් දැන් මේ අලුත් රජයෙන් ඒ සම්පූර්ණ ලිඛිත අවසරය ලබා දුන්න පින්නතුනි මේ ලෞකික සතිය වෙනකොට ඒක හදන්න අවශ්‍ය දේවල් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ අයට ආයිත් මුල් ගලකුත් තියන්න ඕන කියලාත් කිව්වා. ඉතින් අපි කල්පනා කරේ පරිවාර චෛත්‍යයක් හදලා ඉතුරු චෛත්‍ය වලට අපි මුල් ගල් තියුවනේ. ඒ චෛත්‍යයක් හදලා තා මාස 2කින් 3කින් විතර අනිත් චෛත්‍ය වලට මුල් ගල් තියන්න දෙනවා කියලා. ඉතින් දැන් ඉන්න ජනාධිපතිතුමාත් දැන් ඉන්න බුද්ධ ශාසන ඇමතිතුමාත් ඒගොල්ලෝ සෑහෙන මහන්සි ගත්තා. මේ ප්‍රදේශ වලින් සෑහෙන අකමැති වුණා. නමුත් එයා ඒ සියලුම අකමැතිකම් පැත්තකට දාලා කොහොම හරි අවසරය දෙපාරක් තුන් පාරක් ගියා මම හිතන්නේ කරු ජයසූරිය මහත්තයාගේ ලේකම්තුමා ඒකට අවසරය ගන්න මේ පැත්ත දැනුවත් කරන්න කියලා. ඒකට දැඩි උමනාවක් ගත්ත මම දන්නේ නැහැ මම එහෙම දැකලත් නැහැ රජයේ නිලධාරියෙක් එහෙම කරනවා. මෙච්චර වැඩ තියෙද්දි නමුත් කොහොම හරි කළා මේ මහත්මයා අවසරය අරගෙන දුන්නා. ඉතින් ඒ නිසා දැන් අපිට ඉදි කරගන්නේ කටයුතු තියෙන්නේ මේ පින්නතුන්ට ඒ චෛත්‍යයට මෙහෙමයි. මෙහෙම කියන්නම් අපි පරිවාර චෛත්‍යයක් හදන්න ලක්ෂ 35ක් විතර යනවා. එතකොට මේක මම කියන්නේ යම්කිසි හේතුවක් නිසා. මොකද පින්නතුනි මේ ලංකාවේ එක්තරා TNL නාලිකාවේ ගිය වැඩසටහනකින් සුදත් ජයසුන්දර මහත්තයාත් එක්ක මම මේ මහත්මයා කරපු දේශපාලන වැඩසටහනදී මේ මහත්මයාට කිව්වා අපි මේකෙන් උපකාර වෙන්න දෙයක් කාට හරි කරමුද කියලා. ඉතින් ඇහුවා මේ මහත්මයා මොකද්ද කරන්න අපි මං කෝ දුෂ්කර පන්සල් තියෙන වතුර ෆිල්ටර් නැති මේව නැති මහත්මයාගේ දේශපාලන වැඩසටහන එකක් දෙයක් අපි ඒකට මෙහෙමුද. ඉතින් මේ මහත්මයා කිව්වා එහෙනම් සාමින්වහන්සේම වඩින්න අපි එහෙම එකක් කරමු කියලා. ඔය එලිච්චි කියලා පිබිදීම කියලා වැඩසටහනක් ගියයි කර TNL එකේ. මේ මහත්මයා කොමාර හිතවත් කමට මේ දේශපාලන වැඩසටහන ටිකක් පොඩ්ඩක් සතියකට දෙකකට මේ වෙලේ එක සතියක් දුන්න කරන්න. ඉතින් මම දුෂ්කර පන්සල් කීපයක සාමින්වහන්සේලා 4 නමක් විතර වඩම්මගෙන ওই මැකිච්චා ওই මිහින්තලේ පැත්ත එතනික වවුනියාව පැත්ත ඒ වගේ සාමින්වහන්සේ 4 නමක් විතර වඩම්මගෙන ඒ ඡායාරූපත් එක්ක ඒ දුෂ්කරතාවය කිව්වා. කිව්වට පස්සේ සාමින්වහන්සේලා ගොඩක් ඕනුනේ ගමට චෛත්‍යයක් හදාගන්න. ඉතින් ඒක කිව්වට පස්සේ පිටුනේ චෛත්‍ය 5ක් එක වැඩසටහනකින් ඉදි කරන්න ලැබුණා. ඒ කියන්නේ ඒ පහම ඉදි හදන්න මාස 5ක් වගේ කාලයක් ගියේ පන්සල් පහේම. මේ නුගේගොඩ පැත්තේ ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් චෛත්‍ය දෙකක් ඒ දුෂ්කර පන්සල් වලට හදලා දුන්නා. මුළු පන්සලම හදලා දුන්නා. ඔය ඩෙකා හાર્ඩ්වෙයාර් කියලා මේ නුගේගොඩ තියෙන මේ මහත්මයා මේ වැඩසටහන නෝනා වැඩසටහන බලලා මං කෝ ඉස්සෙල්ලා ඔයාලා ඒ ගමට යන්න. ගිහිල්ලා ඕගොල්ලෝම බාසුන් නැහිලා දාලා ඒ වැඩ කරන්න. කොහොම හරි මුළු පන්සලම හදලා දුන්නා. තවත් එක වෛද්‍යතුමියක් චෛත්‍ය දෙකයි පන්සල් දෙකයි හදලා දුන්නා. එයායි මං ඊට කලින් දැකලවත් තියුන්නේ නැහැ. මම එයාට කිව්වා ඕගොල්ලෝම ගිහිල්ලා ඕගොල්ලෝම බාසුන් නැහිලා දාලා ඒ වැඩ කරගන්න. ඉතින් ඒ වැඩසටහන නිසා අන්තිමට කොහොම හරි ඒක දැකලා තවත් අය වැඩසටහන නොබලපු අය චෛත්‍ය දෙකක් හදලා දුන්නා නාවල ප්‍රදේශේ. කොහොම හරි චෛත්‍යයන් 6ක් විතර අවුරුද්දක් ඇතුළත කාලයක ඉදි වුණා. ඒ 6ම අඩි 31කට වඩා උසයි. අදට ඒ ගම් ප්‍රදේශවල මිනිස්සු ඒ දකින වෙලාවට වඳිනවා ඒ චෛත්‍යයන් වලට පින්කම් කරනවා. ඒ ගමට ලොකු එළියක් ලැබුණා වගේ.
ඉතින් යම්කිසි කෙනෙක්ට පින්නතුනේ තමන්ගේ පවුලේ අය එකතු වෙලා චෛත්‍ය හොයි භාගයක් හදන්න පුළුවන් නම් ඒ සම්පූර්ණ ප්ලෑන් එක අපිට දෙන්න පුළුවන්. එතකොට මේ පින්නතුන්ටම බාසුන්න හිලා දාලා වැඩ කටයුතු බලවෝ නම් එහෙම පරිවාර චෛත්‍යයක් හදන්න පුළුවන්. ලොකු චෛත්‍ය නම් හදන එක ලේසි දෙයක් නෙවෙයි. ඊළාට තමයි මේ ඒ ලොකු චෛත්‍ය හදන්න එක මහත්තයෙක් යම්කිසි කැමැත්තක් තියෙන නුවර පැත්තේ. ඉතින් මේ මහත්මයා කරොත් අනිත් අයට උපකාර කරන්න දෙයක් ඇත්තෙම නැති වෙනවා. මොකද එයාට තීරණවල ලොකු එයාගේ මොකද්ද ව්‍යාපාරිකයෙන් මුදලක් හැදුනොත් එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා සම්පූර්ණ චෛත්‍ය ඉක්මනටම ඉදි කරන්න. ඒක වෙයිද නැද්ද කියලා කියන්න අමාරුයි. නමුත් මේ මහත්මයා එහෙම කියලා තියෙනවා. ඉතින් යම් ආකාරයට ඒක එහෙම වුණොත් එහෙම හොඳයි. නැත්නම් මේ පින්නතුන්ට පුළුවන් ආකාරයට යම් මුදලක් එකතු කරගන්න යම් කිසි ආකාරයේ නැවත ආවට පස්සේ ඒක දැනුම් දුන්නට පස්සේ මේ පින්නතුන්ට ඒකට මුල් වෙන්න පුළුවන්. මොකද ඒක ඉදි කරොත් පින්නතුනේ විවිධ ජාතීන් විවිධ භාෂාවලින් ඇවිල්ලා ඒ කියන්නේ බණ භාවනා කරනවා වගේම අභිධර්ම ඉගෙන ගන්න සියලුම නවීන තාක්ෂණික පහසුකම් මේ චෛත්‍ය ඇතුලේ හදන්න තමයි අපේ බලාපොරොත්තුව. එහෙනම් මේ චෛත්‍ය හැදුවට පස්සේ 2000කට අධික පිරිසක් චෛත්‍ය ඇතුලේ ගත කරන්න පුළුවන් ඒ ඇතුලේ. ඉතින් මේ පින්නතුන්ට ඒ ආකාරයට දායක වෙන්න පුළුවන්, යායට සම්පූර්ණ දායක වෙන්න පුළුවන්. ඒක සඳහා ඔබට කැමති ආකාරයට ඒ කාලයට දායක වෙන්න. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ සියලු පින්වල බලය විශේෂයෙන්ම මේ ගෞරවනීය මෑණින් වහන්සේලාටත් මේ ධර්මයේ බොහෝ කාලයක් ඉගෙන ගත්ත මේ පින්නතුන් නමින් මිය පරලෝ කියලා ඥාති මිත්‍රාදී මේ පින් බලාපොරොත්තුෙන් එන්න පැමිණියා නම් මේ පින් අනුමෝදන් වෙලා උන්ගේ පරලෝක ජීවිත සාර්ථක වේවා කියලා සාදුකාරයක් පවතුන. ඒ වගේම අපේ ධර්මයට යොමු කරන යම් ඉෂ්ට දේවතා මණ්ඩලයක් ඇත්තා. ඒ සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා උන්ගේ ජීවිතන් නිවනින්ම සැනසෙන්න අපි රැස් කර සියලු කුසල් උපකාර උපනිශ්‍රේ වේවා කියලා සාදුකාරයක් පවතුන. අවසාන වශයෙන් අවීචයේ පටන් අකනිටා භවාග්‍රය දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්වෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවතුන. මේ සියලුම පින්නතුන්ටත් ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ ධර්මයෙන් ඇතිවෙච්ච සියලු කුසල් සිත්වල බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ආයුරාෝග්‍ය සම්පන්නිය වඩ වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතා ආදී ගුණ ධර්ම වලින් මිහිත් පිරීතිරි වේවා. කරන කියන යහපත් කටයුතු දිනෙන් දිනම දියුණුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදෙම ලැබේවා. බුදුවරුන්ගේ නගරයට යන්න, පසේ බුදුවරුන්ගේ නගරයට යන්න, රහතුන්ගේ නගරයට යන්න, පසුතැවිල්ලෙන් වළකින්න, දේශයෙන් වළකිලා සතුටින් ජීවත් වෙන ඔබට මේ කියන්නේ බොහෝ කාලයක් උපකාර වේවා කියලා ආශිර්වාද කරන වන්දනයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු